අයිබෝන් සුබ රාත්‍රියක් වාසනාවන්ත රාත්‍රියක්. වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස අදත් තීරණය. තීරණය ගැනීම සඳහා වන පූර්ණ නිදහස ඔබාබියස තබමින් අපි සූදානම් අදත් කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීම ආරම්භ කරන්න. සෞභාග්‍ය දැක්මට වසර 2යි ගෙවුණු 19 වෙනිදාට පොරොන්දු ඉටු කළාද කඩ කළාද? ඒ වගේම තමයි අයවැයෙන් මේ වැටුණු ආර්ථිකයේ ගොඩනගන්න පුළුවන්ද? මෙන්න මේ කියන මාතෘකාව ළඟ කේන්ද්‍රගත වෙමින් අපි පුළුල් පරාසයක සක්මන් කරන්න සූදානම් ආණ්ඩුවේ ගෙවුණු දෙවසර පිළිබඳ ඉදිරිපත් කරපු අයවැය පිළිබඳව සහ විශේෂයෙන්ම අද ආරාධිතයාට පැවරිලා තියෙන වගකීම් සමුදාය ඇතුලේ මේ වෙලාවේ හෙළිදරව් වන කාරණා සම්බන්ධයෙන් අපි හඳුනා ගනිමු. අද බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ ගරු සභාපතිතුමන්ට මහාචාර්ය චරිත හේරත්නතුමන්ට තීරණයට. අයිබෝන් දසන. එතකොට අපි හඳුනාගන්නේ අපේ රටේ ඉන්න පොඩි බුද්ධිමතෙක් පිළිබඳව වන තැනක ඉඳන් එතුමාට ආර්ථිකය පිළිබඳව දේශපාලන භාවිතාව පිළිබඳ ලෝක දේශපාලනය පිළිබඳ සමාජය පිළිබඳ ගැඹුරු කියවීමක් හැදෑරීමක් තියෙනවා. ඒ නිසා මේ හැදෑරීම කියවීම ඇතුලේ මේ වෙලාවේ මේ සමාජ පරිසරයේ තියෙන වෙනස්කම් ආණ්ඩුවේ ක්‍රියාකලාපය දුන්න පොරොන්දු අභියස ආණ්ඩුවේ ක්‍රියාත්මක භාවය මේ සියල්ල පිළිබඳව අපි අද සාකච්ඡා කරමු. ඒ වගේම තමයි විශේෂයෙන්ම එතුමා කෝප් කමිටුවේ සභාපතිතුමන් කෝප් කමිටුවේදී හෙළිවෙන තරමට හොරකම් නීතිය ක්‍රියාත්මක වෙනවද කියන තැනත් අපි ඒක වෙලාවක නවතිමු. මොකද පහුගිය කාල සීමාව තුලම විශේෂයෙන්ම කෝප් කමිටුවේ සභාපතිවරුන් විදිහට දේව් ගුණසේකර මැතිතුමන් කටයුතු කරන කාල සීමාව තුල ඒ වගේම තමයි ජනතා විමුක්ති පෙරමුණේ හඳුන්වන්නේ ගරු මන්ත්‍රීතුමා කටයුතු කරන කාල සීමාව තුළ වත්මනේ ඔබතුමා කටයුතු කරන කාල සීමාව තුළ රාජ්‍ය ආයතන 432 ඇතුලේ සිදුවන වංචාවන් දූෂණයන් පිළිබඳව අපි දැක්ක දිගින් දිගටම තොරතුරු අනාවරණය වෙනවා මාධ්‍යට විවර වීමත් එක්ක. මේ තොරතුරු අනාවරණය වීමත් එක්ක නීතිය ක්‍රියාත්මක වෙනවද? එහෙම නැත්නම් දාන්ලෑලි ඉත්තුමාරු කරනවා වගේ චෙස් බෝඩ් එකේ ඉත්තුමාරු කරනවා වගේ කෙනෙක් කපාගෙන කෙනෙක් Tamanගේ ඉලක්කයට යනවද? අපි කතා කරමු, ගැඹුරින් ප්‍රශ්න කරමු. චරිත හේරත්නතුමනි, මේ ඔබතුමාලා මෙවර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ජයග්‍රහණය කරවන්න කියලා ජනතාවට පොරොන්දු දුන්නා. ඒ පොරොන්දු වල එකක් තමයි මේ පාර්ලිමේන්තුව උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් පුරවන්න කාලාන්තරයක් තිස්සේ පාර්ලිමේන්තුව පිළිබඳ ජනතාව ඉස්සරහට තියෙන අපැහැදිලිතාවයක්. අවසානයේ සහරන් ලංකාවට බෝම්බ ගැහුවට පස්සේ පාස්කු ප්‍රහාරයේ බෝම්බ පිපිරීම සිද්ධ වුණාට පස්සේ ප්‍රජාවගෙන් මතයක් ආවා සමාජ මාධ්‍ය තුල සැරිසරුවා පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න කියලා. ඒ මතයක් නිර්මාණය වුණා. ඒ පාර්ලිමේන්තුවේ භාවිතාවත් එක්ක. ඒ භාවිතාව එක්තැනකදී ඔබතුමාලා පහුගිය කාල සීමාව තුල වෙනස් කරගන්න උත්සාහ කරනවා උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න කියලා. පහුගිය දිනවල පාර්ලිමේන්තුවේ භාවිතාවත් එක්ක ඔබතුමාලා අපේක්ෂා කරපු විදිහට පාර්ලිමේන්තුවේ හැසිරීම වෙනවද දැන්? ඒක ඇත්තටම දසුන් මුලින්ම ඔබට බොහොම ස්තුතියි මට අද මේ සාකච්ඡාවට ආරාධනා කිරීම ගැන. හැබැයි සමාජ පළල් කතිකාවක් තියෙනවා මේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය මීට වඩා විශිෂ්ට තැනකට එන්න ඕනයි කියලා. ඒ නිසා විශේෂයෙන්ම අපේ රටේ තියෙන මේ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නය, නීති හැදීම පිළිබඳ ප්‍රශ්නය නිවැරදි කරගත්තේ නැත්නම් රට ඉස්සරහට යන්නේ නැහැ කියලා මතයක් සමාජය තුළ බොහොම ශක්තිමත්ව පිහිටලා තියෙනවා. දැන් අපේ කාලේ නිදහස ලැබපු තවත් රටවල් ඉස්සරහට යද්දී පහුගිය අවුරුදු 72ේම අපි එච්චර වේගෙන් ඉස්සරහට ගියේ නැත්තේ මේ රටේ ප්‍රතිපත්ති සහ නීති සම්බන්ධ ගැටලුවක් නිසා කියලා සමාජයේ විශාල මතයක් තියෙනවා. මෙන්න මේකත් එක්ක ගැට ගැහිලා තියෙනවා හොඳ පාර්ලිමේන්තුවක් සැදිය යුතුයි කියලා. ඒක මම හිතන්නේ අර උගතුන් බුද්ධිමතුන්ගෙන් පුරවීම නෙමෙයි. නමුත් හොඳ පාර්ලිමේන්තුවක් හදන්න අවශ්‍යයි. හොඳට ප්‍රතිපත්ති හදන, හොඳට නීති හදන්න පුළුවන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් රටට අවශ්‍යයි කියන අදහස තමයි ඔබ ඔය කියන සංකල්ප පිටිපස්සේ තිබුණේ. හැබැයි ඉතින් මෙහෙමයි මේ රටේ දේශපාලන සංස්කෘතිය ඇතුලේ තමයි අපිට හැම දෙයක්ම කරන්න වෙලා තියෙන්නේ. මේ රටේ දේශපාලන සංස්කෘතියක් තියෙනවා, පක්ෂ දේශපාලනයක් තියෙනවා. ඒක ඇතුලේ යම්කිසි සමාජමය මැදිහත් වීම කරන කණ්ඩායම් ඉන්නවා.
ඒ නිසා මේ සියලු පැති ගැන අවධානයෙන් වැඩ කරනකොට සමහර වෙලාවට අර බලාපොරොත්තු වෙච්ච දේවල්ම එළියට එන්නේ නැහැ. සමහර වෙලාවට දැන් මෙවර 2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ගෙනාවට පස්සේ සමහර වෙලාවට ඔබත් අපේක්ෂා කරන්නේ නැති සාරගර්භ විවේචනයක් විවාදයක් අයවැය සම්බන්ධයෙන් ඇති වෙයි කියලා පාර්ලිමේන්තුවේ. නමුත් මෙවර මේ 2022 මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් කරපු අයවැය සම්බන්ධයෙන් ඔබතුමා විශ්වාස කරනවද සාරගර්භ විවාදයක් පැවතුණා කියලා පාර්ලිමේන්තුවේ? ඇත්තටම අයවැය ඉතාමත්ම වැදගත් දිසා ගණනාවක් ආමන්ත්‍රණය කරනවා. අයවැය ආමන්ත්‍රණය හැබැයි ඒ වුණාට ඔබ කියනවා වගේම ඒක සම්බන්ධව තියෙන සංවාදය එහෙම නැත්නම් ඒක සම්බන්ධව තියෙන මැදිහත් වීම ඇතුලේ තියෙන්නේ පරණ ගැටලු ගොඩක් ඉස්සරහට ගත්ත එක. විශේෂයෙන්ම මම බොහොම මොනකමින් ඇහුම්කන් දුන්නා මේ අයවැය විවාදයට පාර්ලිමේන්තුව ඇතුලේ. විශේෂයෙන්ම අයවැය විවාදය කියන්නේ විපක්ෂයේ ගේන විවාදයක්. ආණ්ඩු පක්ෂය කරන්නේ ඒකට ප්‍රතිචාර දක්වන එක. හැබැයි විපක්ෂයෙන් ආපු විවේචනය නැත්තම් ඒවා සාරගර්භ විදිහට සංකල්පගත කරයි කියලා බලාපොරොත්තු වෙච්ච බොහෝ අයගෙනුත් එහෙම වුණේ නැහැ. ඒකට හේතුව එතුමාලා යම් දුරකට මේ හැඟීම්බර තැන්වල ඉඳලා තමයි මේ ප්‍රශ්නෙට මැදිහත් වුණේ කියලා මට හිතෙන්නේ. එතන අපේ රටේ කතා කරන්න තියෙන බරපතල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මට දැනෙච්ච එකම මේ අයවැය සම්බන්ධව විපක්ෂයෙන් ආපු එක සාධනීය විවේචනයක් නැත්තම් යෝජනාවක් තමයි මේ විදේශ මූල්‍ය සංචිත වර්ධනය කරන්න අපි ආණ්ඩුවක් විදියට ගන්න උත්සාහය මේක ඇතුලේ පැහැදිලි කරන්න නැහැ වාගේ අදහසක් ගෙනල්ලා තිබුණා. ඒකට මුදල් ඇමතුමා ඉතා පැහැදිලි පිළිතුරු රාශියක් කතාව තුළ දීලා තිබුණා. නමුත් ඒක සාකච්ඡාවට ගන්න එක മന്ത്രിවරයෙක් උත්සාහ කරුවා. ඒක ටිකක් හොඳයි. ඒක සාකච්ඡා කරන එක හොඳයි. අපි කොහොමද කරන්නේ කියලා. හැබැයි අනිත් බොහෝ අය මේ පරණ ප්‍රශ්න එහෙම නැත්නම් ඔය වෙන පෞද්ගලික කෝන්තර වාගේ වුණා ඉස්සරහට ගන්න එක තමයි කරන්නේ. එහෙම නැත්නම් අර සමාජයේ තියෙන නිකන් ඔය ජනප්‍රිය කෑලි අරගෙන හැන්දෑවට රූපවාහිනියේ ප්‍රවෘත්ති වලට කෑල්ලක් කැපෙන පරිදි යමක් කියන්න තමයි බලන්නේ. ඉතින් මේක ඇත්තටම කනගාටුදායක තත්වයක්. මොකද මේ විවාදය ඊට වඩා දෙයක් රට බලාපොරොත්තු වෙනවා. ඔය සමහර වෙලාවට ඔබතුමා එක් පැත්තකින් විපක්ෂය විවාදයට ප්‍රවේශයක් ගත යුතුයි කියන තැන ඉඳන් සමහරලාට අපිට බැලුවොත් ආණ්ඩු පක්ෂයට කරන්න දෙයක් නැද්ද කියන කාරණේ සම්බන්ධයෙන් යම් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හැබැයි විපක්ෂයේ එහෙම කළත් සමහර තැන්වලදී ආණ්ඩු පක්ෂ ඔබතුමාලා නියෝජනය කරන පක්ෂින්වත් අපි දකින්නේ නැහැ. සමහර වෙලාවට මේ අයවැයේ තියෙන සාරගර්භ දේවල් සහ මේ වෙලාවේ රට හමුවේ තියෙන අභියෝග පිළිබඳව සහ අභියෝග සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාත්මක වෙන මතේ ක්‍රියාත්මක කරනවා. එතකොට ආණ්ඩුවටත් වගකීමක් තියෙනවා. අපි මොකද්ද කරන්න කියන කාරණේ සම්බන්ධයෙන් ප්‍රතිඋත්තර බඳින්න. නැත්නම් ඔවුන් දෙන්නේ නැත්නම් අඩුම ගානේ ඔවුන්වත් ඒ සඳහා යොදවා ගන්න, යොමු කරව ගන්න. එහෙම ප්‍රවේශයක්වත් අපි දකින්නේ නැහැ නේ ගරුව ඇමතුමා. ඇත්තටම ඔබේ විවේචනයේ මම බරපතලට බාර ගන්නවා. ඒකේ යම් කිසි ඇත්තක් තියෙනවා. හැබැයි මම හිතන්නේ දැන් අපි මේක මුළු සම්පූර්ණ සාකච්ඡාව දිහා බැලුවොත් ඔය දෙවෙනි වර කියවීම දැන් අද ආරම්භ වුණේ කාරක සභා අවස්ථාවනේ. හැබැයි දෙවෙනි වර කියවීමේ සංවාදයේ ඇතුලේ හැම දවසකම යම් කිසි සාරගර්භ අදහසුත් ඉදිරිපත් වුණා. හැබැයි ඒක අර මහා පොදු සාධකයේ විදිහට ගන්න බෑ කියලා ඔබ කිව්වොත් ඒ තර්කයට මට සමහරට එකග වෙන්න වෙනවා. හැබැයි මේකේ දැන් අපි බලන්න ඕන මූලික වශයෙන් මේ අයවැය මගින් ඉදිරිපත් කරන අදහස පළල් විදිහට අපි සාකච්ඡා කරනවද නැද්ද කියන එක. දැන් මම මේ අයවැය සම්බන්ධව ප්‍රධාන කරුණු 3ක් ගෙනාවා මගේ කතාවේදී. එකක් තමයි මේ අයවැය ලේඛනයක් කියලා කියන්නේ හුදු ඉලක්කම් ලේඛනයක් නෙමෙයි. හුදු බැලන්ස් ෂීට් එකක් නෙමෙයි. අයවැය ලේඛනයක් කියලා කියන්නේ සමාජ දේශපාලන මැදිහත් වීමක් විදිහට ගන්න කියන එක තමයි මගේ පළවෙනි පොයින්ට් එක. මම මේක පැහැදිලි කරේ මේක අර පොලිටිකල් ඉකොනොමි ඇතුලේ මිසක නිකම් බැලන්ස් ෂීට් හොයන මතයකට එන්න එපයි කියලා. විශේෂයෙන්ම විපක්ෂයේ පරණ එක්සත් ජාතික පක්ෂෙත් බොහෝ විට මෙන්න මේකට අපි කියන මේන් ස්ට්‍රීම් ඉකොනොමික්ස් කියලා ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාවෙන් තමයි අයවැය දෙස බලන්නේ. දේශපාලන ආර්ථික විද්‍යාවෙන් නෙමෙයි. මම යෝජනා කරේ ඒක වැරදි. මේ අයවැය ඉතාම මම බොහොම විධිමත් අදහසක් කියන්නේ විතාම පැහැදිලිව දේශපාලන ආර්ථිකය සමග ගැට ගැහිච්ච එකක් කියලා. ඊළඟට දෙවෙනි කරුණ මගේ කතාවේ මම ඉදිරිපත් කරේ මේ අයවැය ඉදිරිපත් කරන
ලෝක සන්දර්භයයි ජාතික සන්දර්භයයි දෙකම කියවන්නේ නැතුව හුදු අයවැය දෙස බලන්න එපයි කියලා. කියන්නේ ලෝක සන්දර්භය කියන්නේ අපිට මේ තියෙන වසංගත තත්වය සහ ජාත්‍යන්තර මුදල් වල තියෙන තත්වය, අපනයනයේ අර්බුදය, විදේශ ප්‍රාග්ධනය නොලැබීමේ ප්‍රශ්න ආදී ලෝක තත්වය. ඊළඟට රට තුල තියෙන තත්වය. මේ දෙකත් එක්ක ගැට ගැහිච්ච ව්‍යාපෘතියක් කියලා මේක. තුන්වෙනි කාරණේ මම කිව්වේ මේක ඇතුලේ තියෙනවයි කියලා අලුත් විශේෂයෙන්ම මෙතෙක්කල් අයවැය ලේඛනයකින් නොපෙන්නපු පැත්තක් ගැන මේක කියන්න කියලා සමහර මගේ මිත්‍රයෝ මාත් එක්ක රණ්ඩු වෙනවා. මොකද්ද ඔය කියන්නේ? එහෙම එකක් තියෙන කොතනද කියලා මම බොහොම පැහැදිලිව තර්ක කරා. මේකේ තියෙනවයි කියලා අර මෙච්චර කල් තිබුණේ රාජ්‍ය සේවය සහ ප්‍රධාන ආර්ථිකමය වශයෙන් ඉන්න සංවිධිත ආර්ථිකය. අපි කියන ෆෝමල් ඉකොනොමි කියලා. ඒ කියන්නේ මාසයේ අන්තිමට මේ Tamanට වැටුපක් ලැබෙන සමාජ කණ්ඩායම. මේගොල්ලෝ ඉතා වැදගත් කණ්ඩායමක්. ඒ සමාජ කණ්ඩායම දෙස පමණක් බලලා අයවැය හදපු ඉතිහාසයක් තිබුණා. මේ අයවැය ඇතුලේ ඒ සමාජ කණ්ඩායමට ඔබ්බෙන් ඉන්න අපි කියන එකට ඉන්ෆෝමල් සෙටප් එක කියලා. එහෙම නැත්නම් අවිධිමත් ආකෘතිය කියලා. ඒ කියන්නේ ගොවියා, දීවරයා, පෙදරේරුවා, මේසන්වරයා, කම්කරුවා මේ වගේ අර එදිනෙදා ගිහිල්ලා රැකියා කරන නැත්නම් සතියන්තයට යමක් ලබා ගන්න නිශ්චිතව මාසයට වැටුපක් නොලැබෙන අවිධිමත් ආර්ථිකය ඇතුළට මුදල් ගලා යන්නේ කෙසේද කියන එක සම්බන්ධව අලුත් අදහසක් මේ අයවැය ගෙනාවා කියලා. දැන් ඔබතුමා ඔය කියන කාරණා සම්බන්ධයෙන් වන අයවැය කතාව මමත් ඇහුවා. දැන් යම් ප්‍රවේශයන් ඔබතුමාගේ කතාව තුළ සාධනීය ප්‍රවේශයන් තියෙනවා. ඒ වගේම තව කිහිප දෙනෙක් අපි දැක්කා ඒ සම්බන්ධයෙන් වන ප්‍රවේශයන් ගන්නවා. අනෙක් පැත්තෙන් හර්ෂද සිල්වා ගරු හිටපු මන්ත්‍රී ඇමතුමා වර්තමාන මන්ත්‍රීතුමා එතුමත් යම් ප්‍රවේශයක් ගත්ත කතාව තුළ විපක්ෂයේ ප්‍රධාන විවාදයේ කතාව කළේ එතුමා. හැබැයි ඒ තුලත් අපි දැක්කේ විවේචනයක් විතරයි. සමහර වෙලාවට පාර්ලිමේන්තු භාවිතාව තුළ අපේක්ෂාව රට බලය ගත්තේ කවුද කියන කාරණා සම්බන්ධ නෙවෙයි. අවසාන ජයග්‍රහණය පොදු සාධකයේ තුල ඉහළින්ම තියන්නේ රට. මේ වෙලාවේ පත් වෙලා තියෙන තැන ඉස්සරහට යන්නේ. ඇයි තාම අපේ පාර්ලිමේන්තුවට බැරි පොදු සාධකයේ තුල ගැටලුව හඳුනාගෙන පක්ෂද විපක්ෂද කියන කාරණාව අදාළ නැතුව ඉලක්කයට තියෙන ගැටලුවෙන් ජනතාව මුදව ගන්න පෙළ ගැහෙන්න බැරි. නෑ ඇත්තටම මෙතන නම් උනේ මට හිතෙන්නේ අයවැය ලේඛනය සම්බන්ධව යම්කිසි ආකාරයක හැඟීම්බර කියවීමකට ගියාම ඉමෝෂනල් ඉන්ටර්වෙන්ෂන් එකකට ගියාම වෙන ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. ඇත්තටම අපි විශ්වාස කරන බොහොම කරුණු මත පදනම් වෙලා විවේචනය කරයි කියලා හිතන අය පවා ඔබ කිව්වා වගේම සමහර වෙලාවට මේ අයවැය ලේඛනයත් එක්ක ලොකු සාකච්ඡාවකට ආවේ නැහැ. ඉතින් මම හිතන්නේ දැන් මම බොහොම උමනාවෙන් ඇහුම්කන් දුන්න හර්ෂගේ, ඉරාන්ගේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ, කබීර් හසීම් වගේ මම විශ්වාස කරපු මේ සම්බන්ධව යම්කිසි විපක්ෂයේ අදහස ඉදිරිපත් කරයි කියලා. හැබැයි එතුමාලාට මම එතුමාලා විවේචනයක් කරන්න මෙතන සුදුසු නැහැ. මොකද එයයි මෙතන නැති නිසා. නමුත් මම හිතන්නේ මේ අයවැය සම්බන්ධව අර මේ දවස්වල තියෙන වෙනත් හැඟීම්බර දේශපාලන කෝවෙන් එළියට ගිහිල්ලා බැලීම අවශ්‍යයි. අපිට මේ වෙලාවේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න ඕන. ඒ කියන්නේ මේ රටේ තියෙන විවිධ ප්‍රශ්න මේ මොහොතේ ඒ ප්‍රශ්න එක්ක අපේ ජීවිත ගැට ගැහිලා තියෙනවා. හැබැයි ලබන අවුරුද්දට තියෙන මුදල්මය උපකල්පන ටික තමයි මේ අයවැය ලේඛනයේ තියෙන්නේ. අන්න එතරම් තමයි ගැටලුව තියෙන චරිතයරත් මත. මේ 20යි 22 වර්ෂය සඳහා වන මුදල් වර්ෂය සඳහා වන අයවැය ලේඛනය. හැබැයි මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ වැඩිම කතා වෙන්නේ මේ වෙලාවේ තියෙන බඩු මිල. මේ වෙලාවේ තියෙන වම්බඩු මිල. සහ නැත්තම් ඒ ආශ්‍රිතව මතුවෙච්ච වෙන අනුසාංගික කාරණා. හැබැයි ප්‍රධාන ධාරාවෙන් එපිටට ගිහලා තියෙන විදිහ ආණ්ඩු පක්ෂයේ උදවියත් එහෙම ගිහිල්ලා තියෙනවා. ඒ තුල මේ අයවැය තුල ප්‍රජාවට ඇති කරන්න පුළුවන් චිත්‍රය බොඳ වෙන්නේ නැද්ද මේ භාවිතාව ඇතුලේ? නෑ ඒක වෙනවා. දැන් ඒකතන වෙලා තියෙන්නේ දසුන් මෙතන මේ ප්‍රශ්නය අර මේ මොහොතේ අපි නොහිතන තරම් දුරට වර්ධනය වෙච්ච ගැටලු කීපයක් තියෙනවා. ඒ ගැටලු කීපය විසින් සමාජයට විශාල බලපෑමක් සිදු කරනවා. විශේෂයෙන්ම උදාහරණයක් විදිහට ගත්තොත් අපි විදේශ මුදල් පාවිච්චි කරලා ගෙන්නන බඩු විශාල වශයෙන් ගණන් ගිහිල්ලා තියෙනවා. එක පැත්තකින්. අනිත් එක මේ විශේෂයෙන්ම මේ වර්ෂාපතනය ආදී ප්‍රශ්න ගණනාවක් නිසා තවත් අභ්‍යන්තරිකව තියෙන දේවලුත් ගණන් ගිහිල්ලා තියෙනවා. එතකොට මේ අත්‍යවශ්‍ය බඩු බාහිරවල මිල ඉහළ යෑම කියන ප්‍රශ්නය විශාල වශයෙන් මේ අයවැය විවාදය ඇතුලේ තිබුණා. බරපතලට තිබුණා අපේ පැත්තේ අනිත් පැත්තේ දෙකෙන්ම. එතකොට හැබැයි මේක
ඉතින් මේකේ යම්කිසි ඇත්තක් තියෙනවා මේ ගණන් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ඩොලරයට සාපේක්ෂකව රුපියලේ ගෙවීම වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඩොලර් ගලා ඒමේ විශාල අඩුවක් තියෙනවා. මේ ඔක්කොම ඇත්ත. ඒතකොට මේ ඇත්ත තත්වයෙන් එළියට එන්න ඕන කරන උපක්‍රම සහ ක්‍රියාමාර්ග තෝරමින් වැඩ කරමින් තමයි යන්නේ. එහෙම තියෙනකොට 2022 ඊට වඩා පළල් ආකාරයට ඒක දෙස බලලා කොහොමද මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නේ කියන එක සම්බන්ධව තමයි මුදල් ඇමතුමාගේ මේ උත්සාහය ඇතුලේ තියෙන්නේ. විශේෂයෙන්ම මේක මේ ආයෝජන අයවැයක් සමාජමය වශයෙන්. ඒ කියන්නේ ලොකු කොම්පැනියක් වෙන රටකින් ඇවිල්ලා ලංකාවේ ආයෝජනය කරනවා කියන එක නෙමෙයි. රාජ්‍ය විදිහට සමාජයේ වෙතට මූල්‍ය ආයෝජනයක් කරනවා බරපතල විදිහට ජීවනෝපාය සංවර්ධනයේ පැත්තෙන් ඒ වගේම විශේෂයෙන්ම ගම සමග පිරිසඳරක් කරා ග්‍රාමීය සංවර්ධනයේ පැත්තෙන් විශාල ආයෝජනයක් මේ අයවැය තුල තියෙනවා. අපි සංඛ්‍යා විදිහට ගත්තත් ජීවනෝපාය සංවර්ධනයට මිලියන 33000ක් බිලියන 33ක් විතර ආයෝජනය කිරීමක් මෙතන තියෙනවා. අර මං කියපු අර ඉන්ෆෝමල් නැත්තම් අසංවිධිත නැත්තම් අපි කියන ඒ අවිධිමත් ආර්ථික ආකෘතියට විශාල මූල්‍යකරණයක් මූල්‍ය ආයෝජනයක් මේක ඇතුලේ කරනවා. ඒ වගේම ගම සමග පිළිසඳරක් සමග හඳුනාගත් ග්‍රාමීය ජීවනෝපාය අවශ්‍යතා මුල් කරගත් කාණ්ඩයට මිලියන 85000ක් බිලියන 85ක් ආයෝජනය කරන්න මේක යෝජනා කරනවා. එතකොට දැන් මේක අර රාජ්‍යයේ විසින් සමාජය තුල ආයෝජනමය විශාල ඉඩක් නිර්මාණය කරන අයවැයක් විදිහට දකින්න පුළුවන්. හැබැයි ඒක සමහරුන්ට මේ වෙලාවේ ඒක වැදගත් නෑ වගේ පේනවා. ඊට වඩා වැදගත් වෙනවයි කියලා මේ ශනිකව මත එතන ගරු මේ චරිතරත්නතුමා ජනතාවට වැදගත් වෙනවද නැද්ද කියන කාරණාව මත පදනම් වෙලා ඒ කාරණාව මතුවෙන්නේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් නිවැරදි කියවීමක් තුළ මේ අයවැය විවාදය තුළ ඒ මතු කරනවා නම් ඔබතුමා දැක්කද එහෙම මතු කරනවා? නෑ ඒක තමයි දසුන් මම මේ කියමින් ඉන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නය තියෙනවා. ඒ ප්‍රශ්නේ තියෙනවා කියන එක කියන්නේ ඇත්තටම මම විශ්වාස කරන විදිහට මේ අයවැය ලේඛනය මේ වගේ ජාත්‍යන්තර තත්වයක් හමුවේ මේ වගේ රට ඇතුලේ තියෙන තත්වයක් හමුවේ ටිකක් අමාරු වැඩක් මේක ඇතුලේ යෝජනා කරන්නේ. ඒක සිදු කරන්න නම් අපි ඔක්කොමලා සෑහෙන්න මහන්සි වෙන්න ඕන පාර්ලිමේන්තු විශේෂයෙන්ම රජයේ පැත්තේ අය. මොකද මේ යෝජනා මාලාවේ සමහර ඒවා සමාජය තුළ ඉස්සරහට ගෙනියන්න විශාල මැදිහත් වීමක් කරන්න අවශ්‍යයි. එහෙම කරෝතින් රට තුළ තියෙන නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් වීම, අපනයනය වර්ධනය වීම, ඒ වගේම අපේ තුළ තියෙන මේ යටිතල පහසුකම් වාගේ දේවල් විශාල වශයෙන් ඉදිරියට යෑම මේකෙන් අපේක්ෂිතයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ඔබ ඔය කියන ඔබට පේන අඩුවක් මේ සංවාදය ඇතුලේ තිබුණා නම් ඒකට හේතුව තමයි අර එදිනෙදා අපි අර කියන්නේ දිනපතා තියෙන ප්‍රශ්න day to day affairs කියන්නේ ඒ දිනපතා තියෙන ප්‍රශ්න විසින් අර ඉදිරියට එන්න නියමිත පළල් සංවාදය අඩපණ කරලා ඒ කියන්නේ පැහැදිලිවම දැන් මේ සාකච්ඡාව තුළ මම ඔබතුමාගේ ප්‍රවේශය ගන්නත් හේතුව තමයි දැන් මෙවර ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට 3/2 බලයක් ලබා දුන්නේ සහ පාර්ලිමේන්තු බලයේ 78 ව්‍යවස්ථාව තුළ උච්චම තැනක මහජනතාව ගෙනල්ලා තිබ්බේ අර පරණ ක්‍රමේ වෙනස් කරා සිස්ටම් චේන්ජ් එකකට. අර සෞභාග්‍ය දැක්මේ දෙවසරක පූර්ණය වීමත් එක තැනක තියාගෙන තමයි මම මේ ප්‍රශ්නෙට ඔබතුමාගෙන් ප්‍රවේශයක් ගත්තේ. දැන් එහෙම ජනතාපේක්ෂාවන් එක්ක ආපු ගමනක අවුරුදු 2ක් ගිහිල්ලා සමහර වෙලාවට මහජන නියෝජිතයන්ට පාර්ලිමේන්තුවට ගියේ ඇයි ජනතාව 3/2 බලයක් දුන්නේ ඇයි කියන කාරණේ අමතක වෙලාද කියන කාරණය සම්බන්ධයෙන් යම් අදහසක් මට මතු කරගන්න. මොකද අයවැය සම්බන්ධයෙන් පොදු මහ ජනතාවට වැදගත් වෙන කාරණා ඉදිරිපත් වෙලා තියෙනවා. අපි සරලව කතා කරමු කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් මෙවර සැලකිය යුතු මුදලක් වෙන් කරලා තියෙනවා. හැබැයි මේ වෙලාවේ ප්‍රතිපත්තිමය තීන්දුවක් මත යම් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වෙනවා. හැබැයි ඒක හුදු ගැලරියට ආමන්ත්‍රණය කරන එකට පමණක් සීමා වෙලා තියෙනවා. මේ වියදම් කරන රුපියල් බිලියන 33000 කොහොමද වියදම් කරන්නේ? මේ තුල කෘෂි කර්මාන්තයේ කොච්චර පළ ප්‍රයෝජනයක් අපේක්ෂා කරනවද කියලා කොතනකදවත් අපි දැක්කනේ පක්ෂ විපක්ෂ අඩු ගානේ ආණ්ඩු පක්ෂය තුලවත් සාධනීය සාකච්ඡාවක් ඇති වෙනවා. කියන්නේ මූලික හරයෙන් සෞභාග්‍ය දැක්ම තුල දක්වපු මූලික හරයෙන් අවුරුදු 2ක් යනතන ආණ්ඩුවත් ඉවත් වෙලාද කියන කාරණේ ආණ්ඩුවේ පාර්ශවීයත් ඉවත් වෙලාද කියන කාරණේ සම්බන්ධයෙන් යම් තරක සැකයක් තියෙනවා. දසුන් ඔබ මතු කරන ප්‍රශ්නෙට උත්තර දෙකක් තියෙනවා. එකක් තමයි ඇත්තටම ඔබ නිවැරදිව කිව්වා මේ ආණ්ඩුව පත් උනේ
මූලික මගේ තේරුම් ගැනීම අනුව තර්ක තුනක් මත මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයේ අපේ ආණ්ඩුව මේ දෙකම ආවේ එක පැත්තකින් අපේ රටේ ආරක්ෂාව සම්බන්ධව ස්ථාවරකරණයක් බලාපොරොත්තු වුණා. අර පාස්කු ඉරිදා ප්‍රහාරය අරවමෙව හරහා. ඒ වගේම මේ රටේ ආර්ථිකය සම්බන්ධ අලුත් වීමක් බලාපොරොත්තු වුණා. තුන්වෙනි ඔබ කියපු වැදගත් මේක මේ රටේ ප්‍රතිසංස්කරණ සම්බන්ධව අලුත් ඉසව්වකට මේ රට ගෙනියයි කියලා බලාපොරොත්තු වුණා. මේ කරුණු තුන ආරක්ෂාවයි ආර්ථිකයයි ප්‍රතිසංස්කරණයි කියන කරුණු තුන මත තමයි අපේ ආණ්ඩුව හැදුනේ කියලා මම හිතන්නේ. එතකොට මේකේ ආරක්ෂාව පිළිබඳ කාරණය ඉතාමත්ම හොඳ තැනක තියෙනවා. ඒක ඉතාම ශක්තිමත් තැනක තියෙනවා. මං හිතන්නේ දැන් මම දැක අදත් අර මේ රොහාන් ගුණරත්න මහත්මයා කියලා තිබ්බා පසු කාලීනව ආපු සමහර ත්‍රස්ත බලාපොරොත්තු සුන් වුණා කියලා මේ ආරක්ෂිත ක්‍රමවේදය එක්ක. ඒක හොඳයි. ඊළඟට ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නය අපි කවුරුත් නොහිතපු විදිහේ වසංගතයක් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. නමුත් ඒකට විශාල මහන්සියක් ආණ්ඩුව පැත්තෙන් ගන්නවා. හැබැයි අර තුන්වෙනි කාරණය රිෆෝම්ස් ඒ කියන්නේ ප්‍රතිසංස්කරණ කියන එකේ සමාජය තුළ විශාල තැතිගැම්මක් ඇති වෙලා තියෙනවා මේක සම්බන්ධව. මම ඒකට එකඟයි. ඔබ කියන ප්‍රශ්නෙට. එහෙම වෙලා තියෙන්නේ මේ කතා විශ්වය තුළ සාකච්ඡා අවකාශය තුළ මේක සම්බන්ධව ඊටාම ශක්තිමත් සාකච්ඡාවක් මේ වෙලාවේ වෙන්නේ නැහැ. ප්‍රතිසංස්කරණ ගැන. දෙක ඒ ප්‍රතිසංස්කරණවල තියෙන මානය ඒක ඉසව් ටික අපි අර ආණ්ඩුව ගන්න වෙලාවේ කතා කරපු තරම් හොඳට දැන් කතා කරන්නේ නැහැ. මම මේ අවංකව කියන්නේ මේකත් ප්‍රශ්නයක්. ඒ වගේම අර බෑඩ් ප්‍රෙස් ඒ කියන්නේ අර ඇත්තටම ඔබ දන්නවානේ දැන් සී වික්‍රම රාජසිංහ රජුගේ කාලේත් අපේ රටේ තිබිච්ච එකක් තමයි නරක ජනමාධ්‍ය විසින් සමහර වෙලාවල ඒ කියන්නේ හොඳ මාධ්‍යකරණයක් හොඳ සමාජගත කිරීමක් නැත්තම් කොච්චර හොඳ වැඩක් කරත් ඒක ඉස්සරහට යන්නේ නැහැ. ඒ වගේ මෙතනක් තියෙනවා මට හිතෙන්නේ මේ අපේ ආණ්ඩු බලය ලබා ගත්තට පස්සේ තියෙන මේ මාධ්‍යකරණයේත් ගැටලුවක් තියෙනවා. ඉතින් මේ නිසා මේ ප්‍රතිසංස්කරණ පැත්ත අපෙන් ඈත් වෙනවා වගේ එකක් පෙන්නුම් කරනවා. ඒ පෙන්නුම් කරන්න එක විපක්ෂය විසින් හදනවා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මාධ්‍යකරණයේ ගැටලුවක් තියෙනවා කියලා කියන්නේ කොතනද? නේද විශේෂයෙන්ම දසුන් දැන් අපේ ආණ්ඩුව ඇතුලේ ආරක්ෂාවයි ආර්ථිකයයි විතරක් නෙමෙයි ප්‍රතිසංස්කරණ ගැනත් විශාල වැඩ කොටසක් වෙනවා. හැබැයි ඒ වැඩ කොටස ඒක සාකච්ඡා අවකාශයට ගේන්න ඕන එකක්. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි මේ ප්‍රශ්නය. ඒ සාකච්ඡා අවකාශය තුල දැන් අද ඔබතුමා විල්ලා වාඩි වෙලා ඉන්න. හැබැයි ඒ නිවැරදි කියවීමක් ඇතුලේ. ඔබතුමාම දනා කරනවා ඔබතුමාලා 3D concept එක ඇතුලේ මේ මැදිරියම ඔබතුමා කිව්වා 3D concept එකක් ඇතුලේ තමයි ඔබතුමාලා මේ රට හදන්න සූදානම් වෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔබතුමා විශේෂයෙන්ම 2027 අද පුවත්පතට ඔබතුමා සාකච්ඡාවක් දීලා කියනවා අයියෝ ඔබතුමා පාර්ලිමේන්තුවට යන්නේ. ඊට පස්සේ ඔබතුමාලා ඇයි 3-2 බලයක් ඉල්ලන්නේ කියලා. දැන් ඔබතුමා 3-2 බලයක් ඉල්ලන්නේ ඇයි කියන තැනදී එදා කියපු කතාවම දැන් ඔබතුමාද කියනවා. ඔබතුමාලා එක තැනකදී ඉල්ලනවා අපි මේ ව්‍යවස්ථාවේ ප්‍රතිසංස්කරණයක්. ඊට පස්සේ දේශපාලනයේ ප්‍රතිසංස්කරණයක් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඔබතුමාලා එතනදී ප්‍රතිසංස්කරණයක් අපේක්ෂා කරනවා. ඉතින් ඒ අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ප්‍රවේශයක් ගන්න පාර්ලිමේන්තුවේ 225න් කී දෙනාද? දැන් ඔබතුමාලගේ ආණ්ඩුවේ 3-2 බලයක් අරගෙන ඔබතුමාලා අරගෙන ගියපු පාර්ලිමේන්තු කණ්ඩායමෙන් කී දෙනාද? ඒතර ප්‍රශ්නයක් නැද්ද? නෑ දැන් මෙහෙමයි දැන් බලය යොදලා නැද්ද උතන? නෑ දසුන් මෙහෙම එකක් තියෙනවා. දැන් ඇත්තටම මම කියමින් හිටියේ ඒ නිසා මේ දේශපාලන ප්‍රතිසංස්කරණ කියන එක අපේ විෂයක්. අපි මේක ජනතාවට කියලා තියෙනවා. ජනතාව මේක පිළි අරන් තියෙනවා. විශේෂයෙන්ම යමක් හිතන මතන තරුණ සමාජයේ මේක සම්බන්ධව විශාල උවමනාවක් තියෙනවා. ඒ කියන්නේ මේ රටේ සමහර ශේෂ්ත්‍ර බරපතල විදිහට ප්‍රතිසංස්කරණ ව්‍යවස්ථාව විතරක් නෙමෙයි. මේ කාර්යාලයක වැඩ කරන විදිහ, කාර්යාලයකින් සේවයක් ලබා ගන්න විදිහ, කාර්යාලයේ ඒ සියල්ලම රාජ්‍ය යාන්ත්‍රණයේ පැති ගණනාවක් ප්‍රතිසංස්කරණය වෙන්න ඕනයි කියලා. ඊළඟට යම්කිසි සංවර්ධන ව්‍යාපෘතියක් ගත්තොත් නැත්නම් කොම්පැනියක් දාන්න ගියොත් ඒක අනුමත කරගන්න විදිය ඒවා ඔක්කොම අවුල් වෙලා තිබුණු තත්ත්වයක් තිබුණා. ඒ නිසා මේ රටේ පළල් ප්‍රතිසංස්කරණ ඉල්ලුවා. අධ්‍යාපනය ගත්තොත් අපේ රටේ අධ්‍යාපනයේ විෂය මාලාව සම්බන්ධව අපේ රටේ අධ්‍යාපනයේ පුහුණුව සම්බන්ධව ගුරුවරුන්ගේ අපේ ඒ වගේ අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් ඉල්ලමින් ඉන්නවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම මාධ්‍ය වාගේ ශේෂ්ත්‍රයක් ගත්තොත්
මේ ශේෂ්ත්‍රයේ පුහුණුව සම්බන්ධව අලුතෙන් විශාල ප්‍රතිසංස්කරණයක් ඉල්ලනවා. ඒ නිසා මෙන්න මේ ප්‍රතිසංස්කරණ ඉල්ලමින් තියෙන සමාජයේ ඇතුලේ මම කියන්නේ මගේ පළවෙනි කාරණේ අපි ආණ්ඩුවක් විදිහට කරන වැඩ ටිකවත් සමාජගත වීමේ අඩුවක් තියෙනවා. ඒක එක. ඒක වෙන්නේ ඇයි කියන එක වෙන ප්‍රශ්නයක්. ඒකේ මොකක් හරි හේතු ඇති. නමුත් එහෙම තියෙනවා. දෙවෙනි එක ඇත්තටම මේ ආණ්ඩුවේ සමහර මේ නායකයන් මේක සම්බන්ධව ඉතාම උබනාවෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අලුත් වෙන්න ඕන කියන එක, මැතිවරණ ක්‍රමය සහ ඔය කියන විශේෂයෙන්ම පළාත් සභා ක්‍රමයේ වාගේ දේවල් වල තියෙන ගැටලු දකින්න ඕන කියන එක. ඒ වගේම අපේ රටේ ඔය අපේ මේ මූලික වශයෙන්ම මැතිවරණ ක්‍රම තුන් විදිහකට යන්නේ ඒක සම්බන්ධව අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධව ඒ වගේම රාජ්‍ය ව්‍යවසාය අපි පස්සේ කතා කරයි මම හිතන්නේ ඔබ රාජ්‍ය ව්‍යවසායන් කොහොමද සංවිධානගත කරන්න ඕන කියන එක පිළිබඳව ආර්ථිකය පිළිබඳව සංවාදයක් තියෙනවා. හැබැයි ඒ සංවාදය සමාජය තුළ බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට තියෙනවද නැද්ද කියන එක මම නෙමෙයි විනිශ්චය කරන්න ඕන සමාජයේ. මම හිතන්නේ එහෙම සංවාදයක් තියෙනවායි කියලා. හැබැයි ඒක වුණත් ඉස්සරහට මේ විශාල ගැටලුවක් තියෙනවා. ඉතින් මම හිතනවා ඇත්තටම දසුන් දැන් මේ 2015 වගේ කාලෙන් පස්සේ මේ රටේ දේශපාලනය කියන එක ඉතාම විවෘත තත්වයකට ඇවිල්ලා තියෙන්නේ. කාටවත් වහන්න කිසි දෙයක් බෑ. ඒ කියන්නේ දැන් මම කවුද කියන එක මම මොනවද කරන්න කියන එක මගේ මාධ්‍ය ලේකම් ඇවිල්ලා මොනවා හරි කිව්වට හරියන්නේ නැහැ. ඒක මේ සමාජය දන්නවා. ඒක අපි දේශපාලනිකයන් වශයෙන් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කාරණය නොවලහා සමාජයත් එක්ක කතා කරන්න ඕන. එහෙම කතා කරමින් මේක වෙනස් කරන්න ඕන. දැන් ඒකේ අන්න ඒ කෑල්ල ඒකට කියන්නේ ඒකට ඕනනම් කියන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී කියලා. ප්‍රජාතන්ත්‍රවාදී ඒ ඉඩ අපි තව පළල් කරන්න ඕන. ඉතින් ඒක තමයි ඔබ ඔය අහන්නේ මේ අපිට අර මිසිං ලින්ක් එකක් අපිට මග ඇරුණු කෑල්ලක් තියනවද කියලා ඔබ අහන්නේ. පැහැදිලිව. දැන් මම කියන්නේ මග ඇරිලා නැහැ. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදය ඊළඟට ඔය අපි මේ කියන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඉසව්ව සමාජගත කිරීමේ අඩුවක් තියෙනවා කියලා මම පිළිගන්නවා. නැත්තම් ඔබතුමාලා භාවිතාව ඇතුලේ මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා ඒ සම්බන්ධයෙන්. නෑ ඒක මෙහෙමයි භාවිතාව ඇතුලේ ක්‍රියාත්මක වීමෙත් අඩුපාඩු තියෙනවා. මේ වසංගත තත්ත්වයක් එක්ක අපි ඔක්කොම අපේ අවධානය යොමු කරලා තිබුණේ ජීවිත ගැට ගහගන්නේ කොහොමද කියලා. ඉතින් ඒක එන්නත් කරන්නේ වගේ පළල් ව්‍යාපාරයක් ඇතුලේ අපේ රටේ අපේ නායකත්වයට අපේ දේශපාලනයට ජනාධිපතිතුමාට කරන්න පුළුවන් වුණා. හැබැයි ඒ නිසාම මේ අවුරුදු එකහමාරක් විතර අපේ දින දර්ශනයෙන් අයිගුණානේ ඇත්තටම අර 88 කාලේ වගේ ඒ මුළු අවුරුදු එකහමාරක් කෙලින්ම කැපිලා ගියා එළියට. එහෙම තමයි මේක යන්නේ. හැබැයි එහෙම තිබුණත් මම ඒ නිසා ඒකෙන් වාසියක් ගන්න. ඒ නිසා මේ ප්‍රතිසංස්කරණ පමාවුනේ එකයි කියලා එහෙම නෙමෙයි. හැබැයි මේ ප්‍රතිසංස්කරණ කියන එකේ තේරුමම දසුන් මේ මොනවා හරි කඩනවා කියන එක නෙමෙයි. මේ සාකච්ඡාවම තමයි දේශපාලනයේ වැදගත් එක කාරණයක්. දැන් තරුණයෝ කැමති නෑ වෙන කවුරු හරි කියන එක අහලා නිකන් ඉන්න. ඒගොල්ලන්ගේ අදහසත් කියනවා. ඔබ දන්නවා සමාජ මාධ්‍ය ඇතුළට ගියාම මේ අදහස ඔක්කොම කියනවා. එතකොට දැන් අපි ඒ අදහස් කියන්න තියෙන ඉඩ ආරක්ෂා කරනවා විතරක් නෙමෙයි, කළ යුතුවා පමණක් නෙමෙයි. අපි ඒ අදහස් එක්ක සංවාද කරන්න ඕනේ. ඉතින් මම කියන්නේ අපේ අමාත්‍යාංශ ඔබ එකක් මට කියන්න දෙන්න. අමාත්‍යාංශ වාගේ ඒව ගත්තොත් ඒ අයගේ සමාජ මාධ්‍ය අඩවි අවශ්‍යයි. දැන් ඒක රටක් විදිහට අපි එච්චර හොඳට කරලා නැහැ. දැන් අද ඇමරිකාවට ගියත් එංගලන්තේ බැලුවත් ඉන්දියාවේ බැලුවත් හැම රාජ්‍ය ආයතනයක්ම ප්‍රධාන වෙබ්සයිට් එකට එහා ගිහිල්ලා ඒ හැම ආයතනයකම සමාජ මාධ්‍ය වල ඒ අය විශාල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ජනතාවට පුළුවන් ඒ අයත් එක්ක ගනුදෙනු කරන්න. ඉතින් අපේ රටෙත් අපේ ප්‍රධාන ආයතන අමාත්‍යාංශ මෙතනට යන්න ඕන. ඉතින් මේක මම එක උදාහරණයක් විදිහට මේක ප්‍රතිසංස්කරණ වල වැදගත් කාරණයක්. අර ඈත හොරවපතාන ඉන්න දරුවෙකුට පුළුවන් වෙන්න ඕන එයාගේ ප්‍රශ්නයක් අධ්‍යාපන අමාත්‍යාංශයට එක සාකච්ඡා කරන්න සමාජ මාධ්‍ය ඇතුලේ. ඒ අයට ඒක ලෑස්ති වෙලා තියෙන්නේ. දැන් අපි ඒකට මෙහෙ ලෑස්ති කරේ නැත්තම් ගැටලුවක් ඇති වෙනවා. අන්න එතන තමයි දැන් ඔබතුමා කියනවා දැන් මේක සාකච්ඡාමය ප්‍රවේශය සිද්ධ වෙනවා. හැබැයි සාකච්ඡාමය ප්‍රවේශයන්ගේ ඵලදායීතාවයේ ස්ථාවර වෙන්නේ ඒ සඳහා වන භාවිතාවයේ තියෙන සීමාවන් ස්ථාවර කරොත් නේ.
නෛතික සීමාවන් ස්ථාවර කරොත්නේ දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡාව දීර්ඝ කාලයක් තිස්සේ ඇති වෙනවා. පාර්ලිමේන්තුවේ භාවිතාව සම්බන්ධයෙන් වෙන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවට බඳිනවා. හැබැයි සාකච්ඡාව විතරයි. මෙවර ජනතාව පෙළ ගැහුනේ ඒක ක්‍රියාත්මක කරයි කියන තැනට. අපි වසර ගණනාවක් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාලෙත් සාකච්ඡා කළා. 13 වන සංශෝධනය සම්බන්ධයෙන් දිගටම සාකච්ඡා කළානේ. පහුගිය ආණ්ඩුව කාලෙත් අවුරුදු 5 සාකච්ඡා කළා. දැන් ජනතාවට සාකච්ඡාව කියන එකත් නීරස වෙලා තියෙන්නේ. භාවිතාව තුළ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් වෙන රාමුවට කොතෙන්ද අපි එන්නේ. ඒක වැරදි දසුන්. දැන් මෙහෙමයි. දැන් මෙතන මේ සාකච්ඡාව කියන එක ඇතුලේ විතරයි මේකට උත්තරේ තියෙන්නේ. දැන් ඔතේදී අපි දීර්ඝ කාලේ සාකච්ඡා කරලා තියෙන උත්තරයක් නැති ප්‍රශ්නයක් නෑ. ඒක වැරදි. ඒක වැරදි. දැන් උදාහරණයකට මේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් අපේ සමාජයේ අපි කරන්නේ සාකච්ඡා පද්ධතියක් ඇතුලේ. එතකොට ඒ සාකච්ඡාව විසින් තීරණ ගන්නවා. දැන් සාකච්ඡාව දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගමු අධ්‍යාපනය. දැන් අධ්‍යාපනයේ වෙනස් කිරීම සම්බන්ධව දැන් 21 වෙනි සියවසට ඕන කරන අධ්‍යාපනය මොකද්ද? ඒකේ විෂය මාලාව මොකද්ද? ඒකට තියෙන ගුරුවරයාට දෙන්න ඕන පුහුණුව මොකද්ද කියන එක සම්බන්ධව අපේ අධ්‍යාපන අමාත්‍යාංශයත් අපේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් විශාල වශයෙන් මහන්සි වෙනවා. හැබැයි ඒක එක දවසක පද්ධතියක් විදිහට වෙනස් කරන්න බෑ. ඒකේ තියෙනවා ප්‍රශ්න ගණනාවක්. ඉතින් ඒ නිසා ඒක සාකච්ඡා කරලා තමයි කරන්න වෙන්නේ. දැන් ඒ වගේම අපි ගත්තොත් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. දැන් මේක දැන් මං කැමති එකක් තියෙනවා, ඔබ කැමති එකක් තියෙනවා. හැබැයි මේක අපි දෙන්නාම එක්කෙනෙක් නෙමෙයි පාලනය කරන්නේ මේ සමාජයක්. එතකොට මේක සම්බන්ධව තමයි ඔය 94 ඉඳලම සාකච්ඡාවක් තිබිලා 2000 දී මේ යෝජනාවක් ආවේ. ඒක ඉස්සරහට ක්‍රියාත්මක වුණේ නැහැ. ඊට පස්සේ ත්‍රස්තවාදයක් එක්ක ගැටල ගහලා තිබුණා. ඒක වෙනස් වුණා. දැන් ආපහු මේක සම්බන්ධව අදහසක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම මේකට ජාත්‍යන්තර සම්බන්ධතාවවල ප්‍රශ්න ගණනාවක් තියෙනවා ඉන්දියාවේ අර මේ. ඉතින් ඒ නිසා ඒ වගේම දැන් අපි මුළු රටම පළාත් සභා මහා ආණ්ඩුව කියලා බෙදිලා තියෙන්නේ. අධ්‍යාපනය ගත්තත් බෙදලා තියෙනවා, සෞඛ්‍ය ගත්තත් බෙදලා තියෙනවා, වාරි මාර්ග ගත්තත් බෙදලා තියෙනවා. දැන් එහෙම ප්‍රශ්නකුත් තියෙනවා දැන් බිම. ඒ නිසා මේවා දිහා බලලා යම්කිසි ක්‍රමානුකූල ආකෘතියක් ඇතුලේ සිදු කරන්න ඕන වෙනස්කම් තියෙනවා. ඒක තමයි දැන් සාකච්ඡාව කියවම දැන් ඔබතුමා අනිත් පැත්තෙන් බලන්නකෝ මැතිවරණ සම්බන්ධයෙන් වන සාකච්ඡාව. පහුගිය කාල සීමාව තුළ මැතිවරණ සම්බන්ධයෙන් කමිටුවකුත් පත් කළා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් කමිටුවක් පත් කළා. සමානුපාතික ක්‍රමයට යනවද නැත්නම් මේ තියෙන ක්‍රමයට යනවද කොට්ටාශ ක්‍රමයට යනවද කියලා බරපතල සාකච්ඡාවක් ඇති වුණා. අවසානයේ පළාත් සභා මැතිවරණ තියන්න බැරි දැනකට එනකන් නෛතික රාමුවකට හිර වුණා. ප්‍රතිඵලයක් නැහැ සාකච්ඡාවක් විතරයි. ඒකත් වැරදි. දැන් ඒක වෙච්ච දේ බලන්නකෝ දැන්. නෑ උනානේ කොහොම හරි දැන් මේ ළඟදී වෙච්ච ගන්න නෙමෙයිනේ. නෑ ඒක තමයි මම කියන්නේ. දැන් පහුගිය ආණ්ඩු කාලේ පළාත් සභා ප්‍රශ්නයක් තිබුණේ නෑ. පළාත් සභාව ඡන්දේ තියන්න තිබුණා. හැබැයි එක පළාත් සභාවක් විසිරුව හරනකොට පළාත් සභාව ඔක්කොම ඉවර වෙනකන් කියලා ඒක තියාගෙන හිටියා. ඔක්කොම ඉවර වෙගෙන එන වෙලාව වෙනකොට ඒ ආණ්ඩුව ඇතුලේ ප්‍රශ්නයක් තිබුණා. පක්ෂ දෙකක් තමයි ආණ්ඩුව කෙරුවේ. සීලනීපයයි එජාපයයි. මේ දෙගොල්ලෝ අතර තිබිච්ච විරසකයි ප්‍රශ්න ගණනාවක් නිසා මේගොල්ලෝ කල්පනා කරා ඡන්දේ නොතියන්න ඕන කියලා. ඒ නිසා ඒගොල්ලෝ කරපු දේ තමයි එතෙක් තිබිච්ච පළාත් සභා තෝරා ගන්නා පනත වෙනස් කරන්න ඕනයි කියලා තීරණයක් ගත්ත පාර්ලිමේන්තුවේ. අරගෙන ඊට පස්සේ වෙනස් කරන්න කමිටුවක් දාලා අලුත් ක්‍රමයට කොට්ටාස ක්‍රමයට ගෙනල්ලා සීමා නිර්ණය කිරීමේ වාර්තාවක් ගෙනාවා. ඒ වාර්තාව ඒ දෙගොල්ලම එකතු වෙලා 3/2 බලයක් දීලා පැරැද්දුවා. එතකොට දැන් පරණ පනතට අනුව ඡන්දේ තියන්න බෑ. ඒක අහෝසි කෙරුවා. අලුත් පනතට අනුව ඡන්දේ තියන්න බෑ. අලුත් පනතේ තියෙන එක කොටසක් වන සීමා නිර්ණය වාර්තාව 3/2කින් පැරැද්දුවා. දැන් අරකින් කරන්නත් බෑ මේකෙන් කරන්නත් බෑ. එහෙම තැනක පළාත් සභාව හිර වුණා. එතකොට දැන් අපි එන්නේ අන්න එහෙම වෙලාවක. එතකොට අපි ඇවිල්ලා මොකද කරන්නේ? ඔබ කියන එකමයි අපි මේක සඳහා උනන්දු වෙනවා. ඒ අනුව අපි වෙනම කමිටුවක් දානවා. ඒ කමිටුව මේ වෙනකොට මේ සම්බන්ධව තීරණ දෙකම උදාහරණ සාකච්ඡා කරනවා. කරලා අන්තිමට පක්ෂ නායකයෝ ඔක්කොමත් එක්ක එකතු වෙලා මේක ගැන දිනේෂ් ගුණවර්ධන ඇමතුමාගේ මූලිකත්වයෙන් තියෙන කමිටුවකින් දැන් තීරණයක් ගනිමින් ඉන්නවා. එතකොට දැන් මේ පළාත් සභා ක්‍රමය ගැන තියෙන සාකච්ඡාව එකක්. ලංකාවේම 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තියෙනවද නැද්ද? ඒ ව්‍යවස්ථා සංශෝධනය තියා ගන්නවද නැද්ද කියන එක සාකච්ඡාවක්. හැබැයි මේ මොහොතේ පළාත් සභා නැති වෙලා තියෙන එක තව සාකච්ඡාවක්. මේ මොහොතේ පළාත් සභා නැති වෙලා තියෙන්නේ විශේෂයෙන්ම ඔය TNA වගේ සංවිධානවලගේ පව ඡන්දෙන් මේ පළාත් සභා තියෙන එක අහෝසි කෙරුවා කණ්ඩායමක් විසින්. එතකොට ඒකෙන් අපි එළියට එන්න හදනවා. ඒ නිසා මේ අපේ ප්‍රතිසංස්කරණ වල ගැටලුවක් නිසා නෙමෙයි දැන් පළාත් සභා නැත්තේ. හැබැයි මම ඔබ සමග එකඟ වෙනවා මේ දේශපාලන ප්‍රතිසංස්කරණ කියන කලාපය
අපේ සමාජයේ අද දේශපාලනයේ අංක 1. සමහරු හිතුවට අපේ අංක 1 ආරක්ෂාවද ආර්ථිකයේද ප්‍රතිසංස්කරණද කියලා මගෙන් ඇහුවොත් මම කියන්නේ අංක 1 ප්‍රතිසංස්කරණ කියලා. ඒ ප්‍රතිසංස්කරණ ඇතුලේ ආර්ථික ප්‍රතිසංස්කරණක් තියෙනවා. ඒක ඇතුලේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණක් තියෙනවා. හැබැයි මේ ප්‍රතිසංස්කරණ කියන කලාපේ අපේ සමාජයට අද ජීර්ණය වෙලා තියෙනවා. මෙතනින් තමයි එළියට යන්න පුළුවන් කියලා. මේක අපි ආණ්ඩුවක් විදිහටත් දේශපාලනය කරන අය විදිහටත් තේරුම් ගැනීම ඉතාම වැදගත් කියලා මම පෞද්ගලික මතයක් විදිහට මට හිතෙනවා. හොඳ තැනක අපි නැවතුනේ. එතනින් මෙපිටට එමු. ඇත්තටම සමහර වෙලාවට දේශපාලන ප්‍රතිසංස්කරණ තුල අර ඔබතුමා සඳහන් කළා වගේ දේශපාලන ප්‍රතිසංස්කරණ යහපත් විදිහට සිද්ධ වුණොත් ආර්ථික ප්‍රතිසංස්කරණ වලට උත්තේජනයක් ලැබෙන එකත් යහපත් තැනකට පරිවර්තනය වේවි. එතනින් මෙපිටට තියෙන ගැටලු ගණනාවක් විසඳෙවි. කාලාන්තරයක් තිස්සේ අපි අපේක්ෂා කරන්නේ අන්නේ කාරණාව. දැන් ඔබතුමාලාගේ දේශපාලන භාවිතාව ඇතුළත ඔබතුමාලා ඒ වෙනුවෙන් ප්‍රවේශයක් ගන්නවා කියලා සඳහන් කරා. මම එන්න කැමති සෞභාග්‍ය දැක්ම ගෝඨාභය රටහදන සෞභාග්‍ය දැක්මට මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාව ඉස්සරහට තියලා බලය අරගෙන අවුරුදු 2යි මම කැමති මේකේ පිටුවෙන් පිටුව ඔබතුමා ඉස්සරහා පෙරලන්න. දසබැදෑරුම් ප්‍රතිපත්තියක් මත පදනම්ව රට ගොඩනගනවායි කියන යෝජනාව ජනතාව ඉස්සරහා තිබ්බා. මේක ඒ විදිහට මේ කරමින් යනවද නැත්නම් ඇත්තටම මේක අමතක කරලා වෙන පාරකද මේ යන්නේ? ප්‍රතිපත්තිය වෙනස් වෙලාද ප්‍රමුඛතාව වෙනස් වෙලාද ඉලක්කය වෙනස් කරගෙන අඳුරේ අතපත ගන්නවද? පිටුවෙන් පිටුව පෙරලමු මේ විරාමෙන් පස්සේ. අපි අලේ තීරණය සමගින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ ගරු සභාපතිතුමන් මහාචාර්ය චරද හේරත්නතුමන් එක්ක අපි තීරණයේ ඉන්නේ. සෞභාග්‍ය දැක්මට වසර 2යි පොරොන්දු ඉටු කළාද කඩ කළාද එතන මෙපිටට ඇවිත් අයවැයින් වැටුණු ආර්ථිකය ගොඩනගන්න පුළුවන්ද? මුලින්ම ඔබතුමා වැඩිපුරම දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පිළිබඳව පෙනී හිටපු නිසා ඒ ප්‍රවේශය ලබා ගත්තා. ඉතින් මෙපිටට අපි එමු චරද හේරත්නතුමා. දැන් කෝප් කමිටුව සම්බන්ධයෙන් උත් කතා කරන්න තියෙනවා. ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුණා. ඊට කලින් ඔබතුමාලා අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවලා තිබුණා. ඊට පස්සේ ඔබතුමාලා එතන තිබ්බ වංචා දූෂණ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. ඒ වගේම තමයි උට නියෝග කළා ලේකම්තුමාට මාස 3ක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්න කියලා. ඒක ලැබිලා තියෙනවද? එතනින් මෙපිටට ආපුවාම ඉඩම් සම්බන්ධයෙන් රුපියල් 500කට ඉඩම් දීලා තියෙනවා. මේවා සම්බන්ධයෙන් යලි විමර්ශනයක් කරන්න කියලා ඔබතුමාලා යෝජනා කරනවා. ඊට පස්සේ ආයතන වලට අනවශ්‍ය විදිහට බඳවා ගැනීම සම්බන්ධයෙන් කතා කරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට මේවා බරපතල තත්ත්වයන් රාජ්‍ය ආයතන 32ක් බරපතල විදිහට කඩා වැටලා තියෙනවා කියලා කිව්වා. මේවා සමහරලාට මහ ජනතාවගේ මුදල් වලින් නඩත්තු වෙන ආයතන. එහෙම වෙලා තියෙන්නේ ඇයි? ඔවුන්ට ඔබතුමාලා කියනවා විතරද ක්‍රියාත්මක වීමේ වපසරියක් ඇත්තේම නැද්ද? එතනත් අපි කතා කරමු. එතනත් නවතිමු. බොහෝ දෙනෙක් බලාගෙන මේ කාරණාව සම්බන්ධයෙන් ඊට කලින් අපි සෞභාග්‍ය දැක්ම පිටුවෙන් පිටුව පෙරලමු. එතකොට අපිට අර කියන කාරණා ළඟත් නවතින්න පුළුවන් චරිත හේරත්නත්තුමා. දසබැදෑරුම් ප්‍රතිපත්තිය පළවෙනි එක තියෙන දූෂණයෙන් තොර කාර්යක්ෂම පාලනයක්. ඒ තුල කියනවා කාර්යක්ෂම පාලනයක් දූෂණ පරදන රටක්. රාජ්‍ය ව්‍යවසාය කළමනාකරන ප්‍රතිපත්තියක් පිළිබඳව ඔබතුමාලා කතා කරනවා. ජාතික සමගියට මග කියන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්. මම මෙතන නවතිනවා. එතනින් මෙහාට ගියපු කාරණා සම්බන්ධයෙන් වැඩි කතා කරන්න දෙන්න යම් සාධනීය පියවරයන් ඔබතුමාලා තියලා තියෙනවා මේ දසබැදෑරුම් ප්‍රතිපත්තිය ඇතුලේ. දූෂණයෙන් තොර කාර්යක්ෂම පාලනයක්. ඔබතුමාලා ඒක කරනවද? දැන් මෙහෙමයි ඇත්තටම දසුන් මුලින්ම ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණේම මේ රාජ්‍ය යාන්ත්‍රණයේ ආයතනවලට පුද්ගලයෝ දාද්දිත් වෙනම අර මෙතෙක් කල් තිබුණු ඇමතිතුමා විසින් එවපු තමන්ගේ ලේකම්වරයා ඒ සභාපතිකමට පත් කරන වාගේ ආකෘතියකට යන්නේ නැතුව ඒකට වෙනමම ඒ අය තෝරා ගැනීමේ ක්‍රමවේදයකට ගියා. මම විශ්වාස කරන විදිහට තෝරා ගැනීම ඇතුලේ සෑහෙන ප්‍රමාණයක් ආයතන වලට හොඳ සභාපතිවරු වැටලා තියෙනවා. හැබැයි සමහර ඒවාට එහෙම තෝරලත් හොඳ අය වැටලා නැහැ කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම දූෂණය කියන එක මේ රටේ දැන් හුඟක් අය මේ දේශපාලඥයා දේශ බලලා අර 225ම දිහා බලාගෙන තමයි මේ ප්‍රශ්නේ දිහා බලන්නේ. හැබැයි මම පහුගිය කාලේ ඔය කෝප් කමිටු වාර්තාවලත් පේනවා මේ දූෂණය කියන එක සමාජයේ ඇතුලේ හැම තැනටම විහිදිලා තියෙනවා. මේක මේ අවුරුදු 70 ගානක අපේ රටේ සමාජයේ දූෂණය ගැන පළල් මෙහෙයුමක් අවශ්‍යයි. එහෙම නැත්නම් සමහර තැන්වල මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. මේක මේ දේශපාලඥයෙක් දිහා බලලා දේශපාලඥයෙක්ගේ වපසරියට නිකන් තල්ලු කරලා දාලා ඕනනම් බේරෙන්න පුළුවන්. දේශපාලඥයොත් දූෂණයට සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. දේශපාලනයට සම්බන්ධ නැති
නිලධාරණුත් ඉන්නවා. ඒ නිසා මේකේ මේක හිතනවට වඩා හරිම බරපතලයි. එතකොට දැන් උදාහරණයකට සමහර ආයතනයක අපිට පේනවා දූෂණය කියන එක පටන් අරන් තියෙන්නේ feasibility study එකට දාන විශේෂඥයන්ගෙන්. ඔවුන්ව තමන්ගේ පැත්තට නමා ගන්නවා. ඊට පස්සේ feasibility study එකෙන් ගේනවා මෙන්න මේක තමයි කරන්න ඕන වැඩේ කියලා. සංවර්ධන වැඩේ. ඊට පස්සේ ඒකේ ස්පෙසිෆිකේෂන් එක ඒකේ හදන අර ප්‍රමුඛතා ඒකට අවශ්‍ය කරන ආකෘතිය හදන කණ්ඩායම ඊට පස්සේ ඒත් නිලධාරීනෝ. ඒ අයව සමහර වෙලාවට සම්බන්ධ කරගන්නවා යම් කිසි ඒ අනුව ඒ හදන ස්පෙසිෆිකේෂන් එකට අනුව ඔබගේ කොම්පැනියට විතරයි මේකට බිට් කරන්න පුළුවන්. එතකොට නිකම්ම ඔබ ඒක තේරෙනවා. එතකොට ඒ තේරීම කරන්නේ ඇමතිතුමා විසින් කැබිනට් එකේ අනුමත කරපු කොමිටියකින් නම්. ඉතින් කවුරු හරි ලාභෙට කාට හරි එක්කෙනෙකුට මේක අල්ලන්න පුළුවන්. හැබැයි අපේ සමාජෙ පේනවා මේ විදිහට අර සිස්ටමික් ඇප්‍රෝච් එකක්. පද්ධතිගත එළඹුමක් තියෙනවා මේ දූෂණයට. ඒක එහෙම තියෙන්නේ. ඒ නිසා මම දන්නවා සමහර මට පේනවා මේ ආයතන දිහා බලද්දි සමහර ආයතනයක ඒ දූෂණයක් තියෙනවා නම් ඒ දූෂණයේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ඒ වාගේ විසිරිච්ච තැනකින් එක තැනක නෙමෙයි. එතකොට මේකෙන් එළියට එන්න විශාල මහන්සියක් ගන්න ඕන. අපේ ආණ්ඩුවක් විදියට අපේ ආණ්ඩුවත් මූලික වශයෙන්ම ඉන්නේ මෙන්න මේ ස්ථාවරය. හොඳයි. ඔබතුමා පැහැදිලි කරපු තැනට අපි ආපහු එමු. දැන් ඔබතුමා කියන කාරණය තුල සමහර වෙලාවට මේ පද්ධතියේ ක්‍රියාත්මක භාවය තුල විසිරිච්ච ක්‍රමවේදයක යම් තැන්වල සිදුවෙන අඩුපාඩු තුල තමයි අවසානයේ අර දූෂණය කියන තැනට සමහරලාට දේශපාලඥයන් චෝදනා කරන තැනට ගුණ වෙලා තියෙන්නේ. ඒක එහෙම නෙවෙයි කියන ඔබතුමා කියන්නේ. හරි අපි එතෙන් ඒකෙන් මම කියන්නේ දේශපාලඥයෝ දූෂණයට සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. ඒක හිත ඉඳලා තියෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඒකත් කතා කරමු. දැන් ඔබතුමාලා ප්‍රමුඛව කතා කරලා පහුගිය ආණ්ඩුවේ මේ ආපහු ඇදලා ගන්න ඔබතුමාලට මේ ආණ්ඩුව තුලත් මේවා වෙනව නේද කියලා මහ ජනතාවත් එළියට බහපුවම ඔබතුමාලා ප්‍රශ්න කරනවා. දැන් අපිටත් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවද කියලා බලපුවම මටත් මැසේජ් ගන්නවා කියලා දෙන මේකත් ඔබතුමාගෙන් අහන්න කියලා. දැන් ඔබතුමාලා දැන් මේ කාරණාව සම්බන්ධයෙන් කතා කරද්දී මේ පහුගිය කාරණා මහ බැංකු වංචාව සම්බන්ධයෙන් ඔබතුමාලා ඍජුව චෝදනා කළා. හරි. කෝප් කමිටුවෙන් ඇදලා ගත්තා. ඔබතුමාලා දෙකට ගියා අධිකරණයත් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. පක්ෂ විපක්ෂ බෙහෙදකින් තොරව සමහරලාට ඒ සම්බන්ධයෙන් නෛතික කටයුතු ගන්න බැනේ ඉන්නවා. දැන් මේ ආණ්ඩුවටත් චෝදනාවනේ. සීනි සම්බන්ධයෙන්, සුදුලුන් සම්බන්ධයෙන්, මේ පෙරද නයිට්‍රජන් නැනෝ නයිට්‍රජන් සම්බන්ධයෙන්. මේවට ඔය කියන රාජ්‍ය යාන්ත්‍රණයද බග කියන්න ඕනේ. නෑ දැන් අපි පළවෙනි එක නැනෝ නයිට්‍රජන් සම්බන්ධ ප්‍රශ්නය අපි කෝප් එකට කැඳවන්න තීරණය කරලා තියෙනවා. ඉතා ඉක්මනින්. මොකද ඒකේ තියෙන ගැටලුකාරීත්වයක් තියෙනවා නම් මොකද සමහර වෙලාවට මේ ප්‍රශ්නේ ඇත්ත ස්වභාවය එන්නේ නැතුව නිකං කවුරු හරි ඒක මතු කරන පුද්ගලයා කියන එක තමයි ස්ටැබ්ලිෂ් වෙන්නේ සමාජයේ ස්ථාවර වෙන්නේ. ඊට වඩා ප්‍රශ්නේ ස්වභාවය වෙනස් තැනුත් තියෙනවා. දැන් ඔබ කියව ප්‍රශ්න තුනම සීනි සම්බන්ධ ප්‍රශ්නය මූලික වශයෙන්ම මතුවෙලා ඒක සම්බන්ධව කමිටුවකුත් වැටිලා ඒක සම්බන්ධව යම් කිසි දුරකට සාකච්ඡාවක් සමාජය තුළ සිදු වුණා. සුදුලුණු සම්බන්ධවත් ඒ තත්ත්වය එහෙම්මමයි. හැබැයි මේ වගේ මේ පැති තුනේම සමහර වෙලාවට යම් කිසි ගැටලුකාරීත්වයන් තියෙන්න පුළුවන්. මම විශ්වාස කරනවා මේ සමාජ සාකච්ඡාව ඇති වෙන එකේ හේතුව යම් කිසි පදනම් මේවා සමහර ඒවාට තියෙන්න පුළුවන්. හැබැයි ඒ පදනම ඒකෙන් මම කියන්නේ මේ පද්ධතිය ඇතුලේ යම් කිසි තැනක යම් වැරද්දක් වෙනවා නම් ඒ වැරද්ද සියල්ලම අරගෙන ඒ වෙලාවෙ ඉන්න ඇමතිවරයාගේ ඇඟට හරි ඒ වෙලාවෙ ඉන්න ආණ්ඩුවට හරි එහෙම එකක් දාන එක වැරදි. ඒකයි මම මේ කිව්වේ. ඒකෙන් මම කියන්නේ වැරදි වෙන්නේ නැහැයි කියලා. වැරදි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් ඔය එතන චරිතයටත් පැත්තම එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමා කියනනේ එහෙ ඇමතිවරයාට ඇඟට දාන එක වැරදි කියලා. සාමාන්‍යයෙන් ආයතනයේ මිලියන 10ක පාඩුවක් වුණොත් ආයතනය ඇතුලේ අපිට ඕක සාකච්ඡා කරන්න පුළුවන්. මේකේ සමහර වෙලාවට සීනි සම්බන්ධයෙන් වෙච්ච සාකච්ඡාව ඇමතිවරයා රජයේ වග කියන්න ඕනනේ. සුදුසු සම්බන්ධයෙන් දෙන කාර්යයේ ඍජුව ඇමතිවරයාට රජයට වගකීම එල්ල වෙනවානේ. අනිවාර්යෙන් එහෙම නෙමෙයි. ඔය ඕනෑම දෙයක ඉන්න රජයට වගකීමක් තියෙනවානේ. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් හිතන්නකෝ දැන් ඔබේ මේ ආයතනේ 2015න් පස්සේ දිගටම පාඩුයි. එතකොට මම 2015 මේ ආයතන බාර දෙනකොට ලේකම්වරයා විදිහට මේවා ලාභයි. අපි මේ ආයතනෙන් ඩිවිඩන්ඩ්ස් ගෙවන ආයතන. හැබැයි දැන් පාඩුයි. එතකොට ඒ වෙලාවෙ හිටපු ඇමතිවරයාද වග කියන්න ඕනේ ඒකට. මම කියන්නේ ඇමතිවරයාටත් වගකීමක් තියෙනවා තමයි. හැබැයි මේ ආයතනේ කරපු මිනිහෙක් ඉන්නවනේ. කරපු මිනිස්සු ඉන්නවනේ. එතකොට දැන් මේ ඒ වෙලාවෙ හිටපු දැන් ඒ ආණ්ඩුවෙත් ඇමතිවරයෙක් ඉන්න ඇති. ඒ ඇමතිවරයාත් මේකට පුද්ගලයෝ දාන්න ඇති. හැබැයි මේ ආයතනේ කරපු මිනිහෙකුත් ඉන්නවනේ.
එයත් මේකට සම්බන්ධයිනේ. දැන් මම කියන්නේ මෙන්න මෙහෙම මේ ප්‍රශ්න දිහා බලන්න ඕන කියලා. ඒතකොට මේ ආයතනේ ලාභ ලබනකොට ඒ ලාභ ලැබුවේ සභාපතිවරයා. පාඩු ලබනකොට පාඩු ලැබුවේ ඇමතිවරයාද? එහෙම නෙමෙයි. දැන් මම කියන්නේ ඇමතිවරුන්ටත් වගකීමක් තියෙනවා තමයි දසුන්. හැබැයි මේ ප්‍රශ්නය මීට වඩා සංකීර්ණයි. ඇත්තටම ඔය සීනි ප්‍රශ්නේ බලන්නකෝ. දැන් සීනි ප්‍රශ්නේ එක තැනකදී ඇත්තටම අපි අර ගහන බදු වල අඩුවීමක් වෙනවා. ඊළඟට විශේෂයෙන්ම රට තුල සීනි තැන්පත් කිරීමේ අර අපි කියන්නේ ඒවට මේ ස්ටෝරේජ් එකේ තියෙනවනේ අර ගෙවන්න පෙර ස්ටෝරේජ් ඒවා සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට මේ සීනි වලට තියෙන අපේ තියෙන මේ ඩොලර් එකේ වටිනාකම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම ප්‍රශ්න ගණනාවක් මේකට එකතු වෙලා තිබුණා. ඊට පස්සේ මේක ගැන පළල් සාකච්ඡාවක් සමාජය ඇති වුණා. ඒක හොඳයි. මම ඒකයි සාකච්ඡාව ගැන මම මුලදී කිව්වේ ඒකයි. ඒ සාකච්ඡා වීමේ කිසිම නරකක් නැහැ. ඒක හොඳයි. දැන් ඔය මේගම නැනෝ නයිට්‍රජන් එක ගැනත් පළල් සාකච්ඡාවක් මාධ්‍ය විසින් ගෙනාවා. ඒක හොඳයි. හැබැයි මේ සාකච්ඡාව ඇතුලේ අපි යම් කිසි තැනකදී යම් සාධාරණ තැනකට ඒක ගේන්න ඕන කියන එකයි මම මේ කියන්නේ. ඒ අනුව තමයි විසඳන්න වෙන්නේ. ඉතින් ඒ නිසා අපේ ආණ්ඩුවේ ඔය කියන ප්‍රශ්න තුනට අමතරව තවත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න ඕන එකක්. දෙස අපි බලනවා. ජනාධිපතිතුමා උත්සාහ කරන්නේ දැන් මේ වාගේ ගැටලුවක් ආවොත් ඒ ගැටලුවට සම්බන්ධ පාර්ශවයක් එක්කත් කතා කරලා අපි කොහොමද මේ ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා නම් වැරදිකාරයොත් අල්ලගෙන ඉස්සරහට යන්නේ කියලා. ඔය ප්‍රශ්න තුනම ඔබ ඔය කියපු ප්‍රශ්න තුන ගැනම මේ සමාජයේ වෙනදාටත් වඩා ලොකු සාකච්ඡාවක් වෙලා තියෙනවා. අපේ පැත්තෙන් අපි තව ඉදිරියට බලනවා. විශේෂයෙන්ම සුදුළු වුණු සම්බන්ධ කාරණේ ගැන පරීක්ෂණයකුත් පවත්වාගෙන යනවා. ඒක හරියටම හොයන්න මොකක්ද එතන වෙලා තියෙන්නේ කියලා. එතන වෙලා තියෙන එකේ යම් වැරද්දක් තියෙනවා නම් ඒ ඇමතුමා බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒ ඇමතුමා ඒක ගැන බොහොම පැහැදිලිව කියනවා කිසිම ඒක ගැන සම්බන්ධයක් නැහැයි කියලා. ඉතින් අපිට පුළුවන් ඒක බලන්න හරියටම. ඉතින් සමහර වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි මේ දැන් එහෙම කරන්නේ ආණ්ඩුවේම මැති ඇමතිවරු එකතු වෙලා දැන් පරීක්ෂණයක් කරන්න කියලා කිව්වොත් එහෙම සමහර වෙලාවට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කරන කාලේ පොලිසිය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිවරයා රනිල් මහත්තයා අගමැති වෙච්ච කාලේ පොලිසිය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ මේ වෙනකොට බලයේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පොලිසිය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සරත් විරසේකර මහත්තයා අනුව එතුමා දෙනවා නියෝග. දැන් ඕම පදනමක් වැටලා තියෙන සමාජයක සාධාරණයක් ඉටු වෙන්න පුළුවන්ද කියන කාරණේ සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාලා නඩුව 6 වැරදිකාරයොත් යම් තැනකට එළිදරව් කරා ඉතින් පස්සේ ක්‍රියාත්මක වෙනවද කියන කාරණේ සම්බන්ධ ප්‍රශ්නයක්. මේ ආණ්ඩුව පරණ ආණ්ඩුව වලට එල්ල වෙච්ච චෝදනා වලින් අයින් වෙන්න නීති ක්‍රියාත්මක වෙයිද කියලා කෙනෙක් අහුවොත් ඔබතුමාට උත්තරයක් තියෙනවද? නෑ නීති ක්‍රියාත්මක කළ යුතුයි. ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. යුතුයි වෙයිද කියලා ප්‍රශ්නයක්. මම කියන්නේ වෙන්නේ නෑනේ කිසි දෙයක් කරන්න නැතුව. දැන් අපි බලන්නේ නීති ක්‍රියාත්මක කරන්න. ඒ අනුව මේ ආණ්ඩුව උපරිම වශයෙන් උත්සාහ කරනවා තමන් බලාපොරොත්තු වෙච්ච ප්‍රතිසංස්කරණ ඉස්සරහට කරනවා වගේම දූෂණයෙන් තොර පාලනයක් අපේ රට තුළ ස්ථාපිත කරන්න. හැබැයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක මේ පද්ධතියක් ඇතුලේ තියෙන ප්‍රශ්නයක් දූෂණය කියන එක පුද්ගලයෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ පද්ධතිය ඇතුළේම මේකට විරුද්ධව කරන මැදිහත් වීම සමහර තැන්වලදී එක තැනකින් කරනකොට තව තැනකින් මතුවෙනවා. දැන් එහෙම මතුවෙච්ච තැනක් හොයාගෙන ඇවිල්ලා මේ ඔක්කොම ටික එකයි කියලා කියන්න ඕන නම් පුළුවන්. හැබැයි ඒක එහෙම නෙමෙයි. ඒ වුණාට එහෙම කියලා අපිටත් මේකෙන් බේරෙන්න බෑ. මම මේකට එකගයි. කියන්නේ ඔබ මාව ප්‍රශ්නෙට ලක් කරන එක හොඳයි කියලා මම හිතන්නේ එතනදී. මොකද මම මේවා එකකටවත් සම්බන්ධ නැහැ. මම මේ ක්‍රියාදාමයන් ඇතුළේ ඉඳලා නැහැ කියන එක වෙනම කතාවක්. හැබැයි ඒ වුණාට එහෙම කියලා ඔබ මාව නිදහස් කළ යුතු නැහැ. මා එක්ක ඒකට පැටලෙන්න ඕන. ඒක අවශ්‍යයි. ඒක ඇතුලේ තමයි අපිටත් සිද්ධ වෙන්නේ මේකට කෙලින්ම මැදිහත් වෙන්න. ඉතින් ඒ වගේම අපේ ආණ්ඩුවේ ඉන්න හැම දිනාටමත් ඒ නිසා විශාල අභියෝගයක් එනවා. මේ සමාජ ඉස්සරහ අපිට වැඩ කරන්න. ඒක ඇවිල්ලා තියෙනවා. දැන් මම අර ඒකයි කිව්වේ මේ රටේ තියෙන ඩිජිටල් අවකාශය ඇතුලේ තමයි අද වෙනකොට දේශපාලනය තියෙන්නේ. දේශපාලඥයාගේ ෆිසිකල් ප්‍රසන්ස් එක කියන්නේ භෞතික පැවැත්ම කොච්චර හොඳට තියෙනවද නැද්ද කියන එක එච්චර අදාළ නැහැ. මොකද ඩිජිටල් ප්‍රසන්ස් එක ඩිජිටල් පැවැත්ම වරද්ද ගත්තොත් ඔහු ඉවර වෙනවා. මේක දියුණු රටවල් වල දේශපාලනයේ තිබිච්ච ලක්ෂණයක් දැන් මෙහි ඇවිල්ලා තියෙනවා. එතකොට හැබැයි මේකෙදි මාධ්‍ය පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. ඒගොල්ලොත් පුහුණුවක් ඇතුව මේක කරන්න ඕන. නුපුහුණු විදියට කාගේ හරි සල්ලි අරගෙන එහෙම කරන එක වැරදි. හැබැයි පුහුණුවක් ඇතුව මේ ඩිජිටල් අවකාශය ඇතුලේ කරන මේ ගනුදෙනුව කරනවා නම්
මේ දේශපාලඥයන්ට විශාල බලපෑමක් ඒකේ තියෙනවා. ඒක හොඳයි. ඒක මටත් තියෙනවා. මම කොහොමද හැසිරෙන්න ඕන කියන එක පිළිබඳව මගේ හැසිරීමට එහා ගිය බලපෑමක් එළියෙන් එනවා නම් ඒක වඩා හොඳයි. එතකොට මම තවත් මේක ගැන පරිස්සම් විය යුතුයි. ඔබතුමාලා දැන් මේ දුන්න පොරොන්දු ඇතුලේ දැන් දූෂණයෙන් තොර කාර්යක්ෂම පාලනයක්. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් සහ අනෙක් පැත්තෙන් රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රිය කිරීම වෙනුවෙනුත් කිසිදු තැනක චෝදනාවක් එල්ල නොවන තැනකට පරිවර්තනය කිරීම වෙනුවත් සාධනීය පියවරක් තියන්න උත්සාහ කළා මේ සෞභාග්‍ය දක්වන ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව. යන ඔබතුමාලා සභාපතිවරු පත් කරා. ඒ පත් කරෙත් පහුගිය ආණ්ඩුවල තිබ්බ ක්‍රියාපටිපාටියට වෙනස් විදිහකට ගිහිල්ලා සම්මුඛ පරීක්ෂණයක් කළා සුදුසුකම් බල තමයි පත් කළේ. දැන් ඒ පත් කරපු සභාපතිවරු පත් කරනකොට ඔබතුමාලම සඳහන් කළා ආණ්ඩුව පාර්ශවයෙන් අපි පත් කරන සුදුසුකම් අනුව බාර දෙනවා පසු විපරමක් කරනවා චෝදනා එල්ල වුණොත් උන් විශේෂයි අපි ක්‍රියාත්මක වෙනවා කියලා. දැන් මේ වෙනකොට ඒ ඉස්සෙල්ලා සභාපතිවරු පත් කරනකොට ඔබතුමාලා ඒ තියපු පියවර දැන් ආපස්සට අරගෙනද තියෙන්නේ නැත්නම් ඒක වචනයට සීමා වෙලා තියෙන්නේ නැත්නම් ක්‍රියාත්මක වෙනවද මේ වෙලාවේ? නෑ දැන් ක්‍රියාත්මක වෙනවනේ. දැන්ටම සභාපතිවරු 10 දෙනෙක් විතර වාගේ මාරු කරලා තියෙනවා. අයින් කරලා තියෙනවා සමහර අයින් වෙලා තියෙනවා. ඒ වගේම අලුත් අය පත් වෙලා තියෙනවා. මම නම් කියන්න යන්නේ ඒක සුදුසු නැති හින්දා. ඒ කියන්නේ විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙලා තියෙනවා. හැබැයි ඒ වුණාට ඔබතුමාම කෝප් කමිටුවේදී ප්‍රශ්න කරනවා සංජය මුහුට්ටාල ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමා. එතුමා කරලා තියෙන බරපතල චෝදනා ගණනාවක් සඳහන් කරනවා ඔබතුමාම කෝප් කමිටුවේදී. එතුමා ඉන්නවා සභාපතිතුමාට. නෑ ඒක වැරදි. ඇත්තටම මේ සංජයටත් අසාධාරණයක් වෙන්නේ එහෙම අහපුවා. මොකද එතුමා මෙතන නෑනේ. දැන් මේ ඒක එළිවිච් එකක් නේ. නෑ ඒක මෙහෙමයි. ඒ කියන්නේ දැන් මෙහෙමනේ ඒ ආයතනයේ ඊට පෙර තිබිච්ච ප්‍රශ්නත් එදා සාකච්ඡා වුණා. එතුමා ඒ කාලේව විතරක් නෙමෙයි. ඊට පෙර වෙච්ච සමහර ගැටලුකාරීත්වයනුත් ඒකෙදි සාකච්ඡා කරා. සාකච්ඡා කරලා එව්වටත් දැන් කොහොමත් ඕනෑම ආයතනයක අපේ කෝප් කමිටුවට එනකොට ඊට ඉස්සෙල්ලා සභාපතිවරයා වැරද්දක් කරත් ඒක ගැන අපි කරන විවේචනය බාර ගන්න ඕන දැන් ඉන්න සභාපතිවරයා. ආයතන එකක්නේ. ඉතින් එහෙම එකකුත් තියෙනවා ආයතන. ඒක බොහොම කල්පනායෙන් ගන්න ඕන. මොකද මම ඒ වෙලාවට මේ ප්‍රශ්නේ ඉතාම හොඳට අහනවා වගේම මෙතනදී මම ඒක ගැන ඊට මේ මධ්‍යස්ථ වෙන්න ඕන. කියන්නේ මේ පුද්ගලයා ගැන ඕන පුද්ගලයෙක් ගැන. ඉතින් ඒ නිසා ඒ හැම සභාපතිවරයෙක්ම Taman නොකරපු වැරදි වලටත් අහුම්කම් දෙන්න වෙනවා. ඒක එක. දෙවෙනි එක ඔබතුමා ඔය කියන්නේ මේ කාර්තුව ඇතුලේ වෙච්ච සමහර ගැටලුත් තිබුණා. ඒ ගැටලු අපි ආමන්ත්‍රණය කරා. අපිට ආණ්ඩුවක් විදියට දැන් මම ආණ්ඩුවේ කෙනෙක්නේ. හැබැයි මම ආණ්ඩුවේ කෙනෙක් කියලා අපේ ආණ්ඩුව කොයි වෙලේවත් සූදානම් නැහැ. ඒවා ප්‍රශ්න කරන්න නැතුව ඉන්න කියලා. ඒ නිසා ආණ්ඩුව ඇතුලේ මට තියෙන ඊටාම හොඳ බ්ලෙසිං එකක් තියෙනවා. හොඳ ආවරණයක් තියෙනවා. අපේ ආණ්ඩුව ඇතුලේ තියෙන ආයතනවල ප්‍රශ්න දෙස බලන්න කියලා. අපි කෝප් කමිටුව තුල මම හිතන්නේ ඊ타මත්ම මධ්‍යස්ථ විදියට මේ ප්‍රශ්නය ආමන්ත්‍රණය කරමින් තමයි යන්නේ. ඒකේ කිසිම අපි අර ආණ්ඩුවෙන් සුද්ධ කරනවා කියලා එකක් අපි කරන්නේ නැහැ. අපේ ආණ්ඩුවේ නායකයෝ තමයි අනායකයෝත් ඒ මතේ ඉන්නේ. ඒක ඉතා හොඳයි. ඒක තමයි අපි දකින ඉතා හොඳ දත්වේ. ඒ නිසා ඔය ආයෝජන මණ්ඩලයේ සම්බන්ධවත් ඇත්තටම ආයෝජන මණ්ඩලය කියන්නේ අපිට ඉතාම අවශ්‍ය කරන එකක්. ඒ වගේම ඒකේ ඉන්න වර්තමාන සභාපතිතුමාගේ සුදුසුකම් වලත් ඉතාම හොඳ කෙනෙක්. හොඳ සුදුසුකම් තියන අය. ඒ කියන්නේ එතුමා පත් කිරීමේ කිසි ප්‍රශ්නයක් මට පේන්නේ නැහැ. මොකද එතුමා පෞද්ගලික ආයතනක හිටපු ඉතාම ඉහළ වැටුපක් ගත්ත දක්ෂ නිලධාරියෙක්. හැබැයි ඒ ආයතනය ඇතුලේ මේ දවස්වල වෙන සිදුවීම් ටිකයි මීට ඉස්සල්ලා වෙච්ච සිදුවීම් ටිකයි තමයි අපි සාකච්ඡා කරුවේ. ඒ සාකච්ඡා කරපුවාම ප්‍රශ්න ගණනාවක් මතුවුණා. ඒ ප්‍රශ්න තමයි ඔබ ඔය කියන්නේ. ඉතින් ඒකෙන් කියන්නේ අපි යෝජනා කරේ නෑ. ඒකේ සභාපතිතුමා හෝ ආයතනයක සභාපති අයින් කරන්න කියන එක. අපි අයින් කරන්න කියන එක නෙවෙයි. දැන් මේ ආණ්ඩුව අර පළවෙනි කාරණේ ළඟ තාම අපි ඉන්නේ. පත්කරේ දූෂණයෙන් තොරව, නාස්තියෙන් තොරව ඉස්සරහට යන්නනේ. ඒකට මේ එක කාරණාවක් විතරයි මේ මෑතක සිද්ධ වෙච්ච කාරණාවක් නිසා මම මේක මතු කරලා ගත්තේ. නෑ දැන් ඔබ ඔය ප්‍රශ්නේම අහන හින්දා දැන් අපි දැන් මම මගේ ඒ වෙලාවේ මම ප්‍රශ්න කරපු එකත් එක්ක දැන් එතුමාගේ උත්තරෙත් කියන්න ඕනනේ. එතුමාගේ උත්තරේ තමයි ඔහු කිව්වේ මේ ආයතනයේ සාම්ප්‍රදායික වින්න නිලධාරි ටිකෙන් එහාට ගිහිල්ලා අලුතෙන් හිතලා වැඩ කරන කණ්ඩායමක් ඕන. 7 දෙනෙක් බඳවලා තියෙනවා. ඒ කණ්ඩායම ගන්න දැන් ඉන්න සැලරි ස්කේල් එකේ බෑ. ඒ නිසා ඔහු කරයි කියලා කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා විශේෂ අනුමැතියක් ලබා ගත්ත එක. ඉතින් ඒක එහෙම කැබිනට් මණ්ඩලයට තමයි ගන්න ඕනේ. මගේ අපේ යෝජනාව තිබුණේ කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා විශේෂ අනුමැතියක් ගත්තා නම් ඒක ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකක්. විශේෂ ව්‍යාපෘතියක් විදිහට මිසක කාඩ එකක් විදිහට ගන්න බෑ. සැලරි ඇන් කාඩ කමිෂන් එකේ අනුමැතිය නැතුව කියලා. ඒක තමයි අපේ තර්කය උනේ. ඒක නිවැරදි.
කැබිනට් මණ්ඩලය තමයි මේ රට පාලනය කරන්නේ. කැබිනට් මණ්ඩලයට තීරණයක් ගන්න තියෙන අයිතිය කිසිම වැරද්දක් නැහැ. ඒක තමයි එතුමාලට අයිතිය තියෙනවා. හැබැයි අර අපේ කෝප් කමිටුවේ අදහස උනේ කැබිනට් මණ්ඩලයේ ගත්ත තීරණය විශේෂ ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක කරන්නේ නැතුව ඒක ගෙනල්ලා අර දැන් ඉන්න කාඩ් එක ඇතුළට ඔබපුවාම එක අධ්‍යක්ෂකවරයෙකුට විශාල වැටුපක් දෙනවා අනිත් අධ්‍යක්ෂකට අඩු වැටුපක් දුන්නාම විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි කිව්වේ ඒක වැරදි කියලා. ඉතින් ඒක තමයි මොකද මේ පැත්තේ උත්තරෙත් කියන්න ඕන නැත්නම් අර ඔබ වැරදිට එන නිසා. ඒ නිසා ඒ ගත්ත දැන් එතුමාලගේ මතයේ තිබුණේ එතුමා මම හිතන්නේ ඒක නිවැරදි කරයි. එතුමාගේ මතයේ තිබුණේ මේ ආයතනයේට මීට වඩා එක්ස්පර්ටි එකක් ඕන. ඒ එක්ස්පර්ටි එක නැත්නම් මීට වඩා විශේෂඥභාවයක් ඕන. ඒ විශේෂඥභාවය ගන්න බෑ මේ තියෙන මුදලට කියලා. ඉතින් ඒක හරි සමහර තැන්වල. හැබැයි විශේෂඥභාවය ගන්න විශේෂ ව්‍යාපෘතියක් ගේනවා නම් ඒක අර කාඩ් එක ඇතුළට ඔබන්න ගියාම විශාල අවුලක් ඇති වෙනවා. ඉතින් ඒක කරන්න බෑ. දැන් ඔබතුමාලා අනුමත කළාද ආයෝජන මණ්ඩලයේ යටතේ තියෙන කලාපවල මේ වෙලාවේ මේ පවතින තත්ත්වයක් එක්ක කර්මාන්ත ගණනාවක් අක්‍රිය වෙලා තියෙනවා. එවැනි පසුබිමක් ඇතුලේ එහෙම ගිහිල්ලා කැබිනට් මණ්ඩලයෙන් හරි ඇප්‍රූවල් එකක් අරගෙන ඉහළ වැටුප්තලයක නිලධාරීන්වලට පත් කරන එක හරියද? නෑ වැටුප්තලයක නිලධාරී පත් කරන එක නෙමෙයි විශේෂ ව්‍යාපෘතිය හදලා මේ රටේ ආයෝජන වැඩි කරන්න යම් ප්ලෑන් එකක් තියෙනවා නම් යම් ඒක ඉතින් කරාට කමක් නෑ. ඒකටනේ ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් ඒක තමයි එතුමා කිව්වේ. හැබැයි එතුමාලගේ ඒ අදහස තියෙනවායි කියලා. හැබැයි ඉතින් ඒ අදහස ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා රාජ්‍ය ආකෘතිය ඇතුලේ අවුලක් කරගෙන තියෙනවා කියන එක තමයි අපි මතු කරපු එක. ඒ නිසා ඒ අවුල නිවැරදි කරන්න ඕන. එහෙම නැතුව දැන් ඇත්තටම ආයෝජනයේ වැඩි කරන්න යම් උපක්‍රමික ස්ට්‍රැටජික් ඩිසිෂන්ස් ගැනීමේ වැරද්දක් නැහැ. හැබැයි ඒවා හැම විටම පාරදුෂ්‍ය වෙන්න ඕන. හැම විටම ආකෘතියක් ඇතුලේ තියෙන්න ඕන. රාජ්‍ය නීතිය ඇතුලේ තියෙන්න ඕන කියන එක අපි පිළිගන්න ඕන. එතන මෙපිටට යමුකෝ ඔය කියන ප්‍රස්තුත මාතෘකාව ඇතුළේම ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් මතුවලා තියෙන තත්ත්වය. ඔබතුමා කෝප් කමිටුවේ සභාපතිවරයා හින්දා මම මේ ප්‍රශ්නේ කරන්නේ මේ පළවෙනි කාරණාව ඇතුලේ වැඩිපුරම ඒ කියන කාරණා මතුවෙන්නේ ඔබතුමාගේ කෝප් කමිටුවේ ඇතුලේදී. ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් මතුවලා තියෙන තත්ත්වය ස්ලිට් ආයතනය රාජ්‍ය ආයතනයක් නෙවෙයි කියලා. දැන් ඔබතුමා අධ්‍යක්ෂ මණ්ඩලයට කෝප් කමිටුව හමුවෙන්න ගිහුවම වුන් කියනවා නෑ අපි රාජ්‍ය ආයතනයක් නෙවෙයි. අපි ඒ කෝප් කමිටුව හමුවට එන්නේ කියලා. ස්ලිට් එක රාජ්‍ය ආයතනයක් නෙවෙයිද? ඒක ඇත්තටම ওই ප්‍රශ්නේත් ස්ලිට් ආයතනයේ රාජ්‍ය ආයතනයක් විදිහට තමයි ආරම්භුනේ අපේ තේරුම් ගැනීම අනුව. හැබැයි මේක සම්බන්ධව මත දෙකක් තියෙනවා. ඒගොල්ලන්ගේ මතය වෙන එකක්. ස්ලිට් ආයතනය කියන්නේ ඔබ අහන්න නිසා කියන්නේ මට විනාඩියක් දෙන්න. ස්ලිට් ආයතනය කියලා කියන්නේ විශේෂයෙන්ම 1994 ආපු ආණ්ඩුවේ හිටපු ඇමතිවරු දෙන්නෙක්. අධ්‍යාපන ඇමති රිචඩ් පතිරණත් ඒ වගේම පාරිභෝගික සේවා ඇමති කින්ස්ලි වික්‍රමරත්නත් කියන දෙන්න 1998 කැබිනට් පේපර් එකක් දානවා මේ ආයතනය හැදීම සඳහා. ඊට පස්සේ කැබිනට් පේපර් එකේ තීරණ 4ක් විතර එනවා. එක තීරණයක් තමයි මේ ආයතනය හදන්න කියන එක. දෙවෙනි එක මේ ආයතනය හැදීම සඳහා අවශ්‍ය කරන මූලික ප්‍රාග්ධනය සීඩ් කැපිටල් එක මහා පොළ බාරකාර අරමුදලෙන් ලබා දෙන්න කියන එක. නැත්තම් ඒක සඳහා ට්‍රෙෂරියනුත් ඒක සඳහා යම්කිසි මුදලක් දෙනවා නම් ඒක ලබා ගන්න කියන එක. ඊළඟට මේ ආයතනය සඳහා මහා පොළ බාරකාර අරමුදලේ තියෙන මේ භෞතික භූමිය ලබා දෙන්න කියලා. විශේෂයෙන් මාළවේ තියෙන අක්කර 25. ඒ අනුව 1999 ජනවාරි මාසේ 27 වෙනිදා ඒ වකට හිටපු අමාත්‍යාංශ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් මේක සම්බන්ධව සාකච්ඡාවක් පවත්වනවා. සාකච්ඡාව පවත්වලා මේ ගත්ත කැබිනට් තීරණය ක්‍රියාත්මක කරන්න සියලු තීරණ ගන්නවා. ඊට අමතරව එතනදී තීරණයක් ගන්නවා මේ කැබිනට් මණ්ඩලෙත් ඒක කියනවා මේ ආයතනයේ අනාගතයේ මොරටු විශ්වවිද්‍යාලයට ඒකේ කොම්පියුටර් සයන්ස් අංශ විදියට බාර දෙන්න කියලා. ඒ නිසා ඒකත් ඒ වෙලාවේ මිනිට් කරනවා. ඒ අනුව ඒගොල්ලෝ තීරණයක් ගන්නවා මාළඹේ තියෙන මහා පොළට අයිති අක්කර 25 මේ ආයතනයට ලබා දෙන්නත් ඒ වගේම මේ ආයතනයට මහ පොළ බාරකාර අරමුදලින් මිලියන 500ක් ලබා දෙන්නත් ඒ වගේම මේ ආයතනය අර අලුතෙන් පනතක් දාලා මොරටුවට මේක හදලා දෙනකන් ක්‍රියාත්මක කරන්න අපයෙන් සීමිත මේ කොටස් විකුණන්නේ නැති කොම්පැනියක් විදියට ලියාපදිංචි කරන්නත් ඒ කොම්පැනියේ අධ්‍යක්ෂකවරුන් විදිහට මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති Dean of the Faculty of Computer Science ඊළඟට අර Head of the Computer Science කියන තුන් දෙනයි BOI එකේ සභාපතිතුමයි ඒ වගේම පාරිභෝගික අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු කණ්ඩායමක් දානවා අධ්‍යක්ෂක මණ්ඩලයට. මේක තමයි මූලික ආකෘතිය. හැබැයි ඊට අවුරුදු 25කට පස්සේ අද අපිට පේනවා ඒක තව කතා ගොඩක් තියෙනවා. ඒ අවුරුදු 25කට පස්සේ අපිට පේනවා ඒ ආයතනයේ ක්‍රමානුකූලව අර අලුතෙන් පාර්ලිමේන්තු පනතක් දාන එක නවතිනවා.
අර අධ්‍යක්ෂක මණ්ඩලයේ අනිත් අය ඔක්කොම අයින් වෙද්දි 3 දෙනෙක් විතරක් ඉතුරු වෙනවා. සංවිධානාත්මක වංචාවක්. ඒක ඒ විදිහට තර්ක කරන්න පුළුවන්. මේ 3 දෙනා විසින් හැබැයි ඒගොල්ලෝ ඒ ආයතනය දියුණු කරනවා. ඒ ආයතන දියුණු කරනවාට අමතරව ඒගොල්ලන්ට මේකේ අයිතිය යනවා. ඉතින් මේක තමයි අපි මතු කරේ ක්‍රියා ප්‍රශ්නයක්. එතනදී දැන් අර මූලිකව ගත්ත කැබිනට් තීන්දුව කොතනද වෙනස් වෙලා තියෙන්නේ? ආයි කැබිනට් තීන්දුවක් ඇවිල්ලා තියෙනවද මේ 3 දෙනාගේ පාලනය යටතේ මේ ආයතන නෑ රාජ්‍ය ආයතනකින් දහස් වෙලා පෞද්ගලික නෑ ඊට පස්සේ විශේෂයෙන්ම 2017 18 19 බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද මේ මහපොළ බාරකාර අරමුදලේ සභාපති විදියට වික්‍රම වීරසූරිය මැතිතුමා පත් වෙනවා. ඒ වගේම අනිත් පැත්තේ ඔය කියන 3 දෙනා ඒ කාලේ මොරටු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ඉහළ තනතුරක් දරපු එක මහත්මයෙක් රත්නායක මහත්මයා, ඒ වගේම ඒක හිටපු තව ප්‍රධාන මහත්මයෙක් ගමගේ මහත්මයා, ඒ වගේම ආයෝජන මණ්ඩලයේ හිටපු විජේසිංහ මහත්මයා වගේ අය ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නවා. හැබැයි මේ වික්‍රම වීරසූරිය මහත්තයා මේ පැත්තේ ඉන්නවා. ඉතින් ඊට පස්සේ මේ දෙකොල්ලෝ අතර සාකච්ඡා වෙනවා. මේ දෙකොල්ලෝ අතර යම් කිසි එග්‍රීමන්ට්ස් නැත්තම් අර එකඟතා හුවමාරු වෙනවා. හුවමාරු වෙලා මේකේ බලය සම්පූර්ණම මහපොළ බාරකාර මණ්ඩලයෙන් කරපු ආයෝජනය මහපොළ බාරකාර මණ්ඩලයෙන් දීපු ණයක් විදිහට ලියනවා. ආයෝජනයක් කරනවා ඔබ ආයෝජනයක් කරලා මේ කම්පැනි දානවා. ටික කාලයකට ගිහිල්ලා ඔබට මම ණයක් ඒක ණයක් විදිහට තියෙනවායි කියලා ණයක් විදිහට ලියනවා. ලියලා අර මිලියන 500 ස්ලිට් එකේ account එකෙන්ම ආපහු ගෙවනවා. ඒ කියන්නේ තමන් ආයෝජනය කරපු ආයෝජකයාට ඒක ණයක් බවට පත් කරලා ණයක් විදිහට ආපහු ගෙවනවා. ඊළඟට ඒ විතරකුත් නෙමෙයි. ඒ විතරකුත් නෙමෙයි. දැන් ඇත්තට වික්‍රම වීරසූරිය එතුමා දැන් දිවංගතයි. එතුමා මරණයට පත් වෙලා. නමුත් එතුමා ඒ කාලේ හිටපු ජනාධිපතිතුමාගේ 2017 18 19 ජනාධිපතිතුමාගේ උපදේශකවරයා විදිහට ඉඳලා ජනාධිපතිතුමාලව කැබිනට් පේපර් එකක් දාලා මෙතනින් පස්සේ මේ ආයතනය අපේ ආණ්ඩුවේ ආයතනයක් නෙමෙයි කියලා කැබිනට් තීරණයක් ගන්නවා 2017 මං හිතන්නේ මැයි මාසේ 21ද කොහෙද. එතකොට ඒ කැබිනට් තීරණයෙන් පස්සේ තවත් එතුමා ඒ කාලේ හිටපු ජනාධිපතිතුමා ගහනවා අර ඒකට කියන්නේ ස්පෙෂල් ගැසට් නොටිෆිකේෂන් එකක් ගහලා කියනවා මීට පස්සේ මේ ආයතනේ කිසිම අමාත්‍යාංශයකට ගැසට් කරන්න එපා කියලා. ඉතින් එතකොට මේක නිකන් එළියට යනවා. ඉතින් ඒ නිසා දැන් මම කෝප් කමිටුවෙන් කරේ අපි අර මහපොළ බාරකාර මණ්ඩලයේ අපි යටතේ තියෙන එකක්. අපි ඒක යටතේ කරපු ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි මේ මිලියන 500යි අක්කර 25යි. ඒ අනුව අපි මේක නැවත රජයේ සම්බන්ධව කතා කරන්නේ. හැබැයි මම මෙතනදී කියන්නේ මේකේ මේ යන මේ ආයතනයේ තියෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හරි මේ ආයතනයේ තියෙන පාඨමාලා සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. ඒවා කඩා වැටෙන්න අවශ්‍යත් නැහැ. ඒවා අවුල් කරන්න අවශ්‍යත් නැහැ. ඒවා ඔහොම යන්න ඕන. හැබැයි මේ ආයතන මේ රාජ්‍ය සතු සම්පතක් පෞද්ගලිකකරණය කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. කරන්න ඕන නම් රජයට ඕන නම් යම්කිසි ආයතනයක් පෞද්ගලිකකරණය කරන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ? එක්කෝ ඒක ෂෙයා මාකට් එකට දාන්න ඕන ෂෙයාස් තියෙන එකක් නම්. එහෙම නැත්නම් විශේෂ සමාජ සාකච්ඡාවක් කරන්න ඕන. ඔය දැන් අපි ටෙලිකොම් එක කෙරුවා වගේ. ඊට පස්සේ ඒකට පෞද්ගලික අංශයයි රාජ්‍ය අංශයයි එකතු වෙලා යම් ආකෘතියක් හදා ගන්න ඕන. හදලා අද ශ්‍රී ලංකා ටෙලිකොම් එක වගේ ආකෘතියකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ස්පෙෂල් ට්‍රස්ටි එකක් හදන්න පුළුවන්. පාර්ලිමේන්තුවත් කතා කරලා ඔය ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලයටම ඉන්නත් ඕන නම් පුළුවන්. හැබැයි ඒවා වෙනත් ආකෘති. මෙතන තියෙන්නේ මේ රාජ්‍ය සතු සම්පතක් පිටිපස්ස දොරෙන් හොරාට වගේ අහකට ගන්න එක වැරදි කියන එක තමයි අපි කියන අවබෝධය. ඔව් මට විරාමයකට යන්නත් ඕනේ. ඊට කලින් මෙන්න මේ ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න මේ ගරු මහාචාර්යතුමා දැන් ඔබතුමාලා ඔය කියන ප්‍රශ්නගත කාල සීමාව තුළ ප්‍රධාන විධායක නිලධාරීවරයා විදිහට ඉන්නේ මහාචාර්ය ලලිත් ගමගේ මහත්තයා. ඔහුත් ওই ප්‍රශ්නගත තත්ත්වය තුළ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරගන්න මේ සංවිධානාත්මක වංචාව ඇතුලේ සමහර තැන්වල භූමිකාවක් රඟපාලා තියෙනවානේ. එතුමා දැන් ඉන්නවනේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතන සභාපතිවරයා වෙලා. නෑ දැන් නෑ එතුමා නෑ. එතුමා එහෙම හිටියා නමුත් දැන් නෑ. නෑ මම වාකියමින් කියන්නේ එතුමා නෑ. විතර වැරදීමක් උනේ නැහැ ආණ්ඩුවට උපත් කරද්දී. නෑ ඒ වෙලාවේ දන්නවද නැද්ද දන්නේ නෑ. නමුත් එතුමා දැන් ඒකේ නැහැ. මම කියන්නේ ඒක මම මේ පුද්ගලයෝ සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. නෑ ඒක තමයි මම කියන්නේ. මට අර කියන්නේ ආණ්ඩුවේ ක්‍රියා සුජාත භාවයේ සම්බන්ධයෙන් මේ වංචා දූෂණයන්ට කාර්යක්ෂම පාලනයක් කරනවා කියන කාරණය සම්බන්ධයෙන් තිබ්බ සුජාත භාවයේ සම්බන්ධයෙන් මම ඔබතුමාට ප්‍රශ්න කරා. එහෙම තන එතන තිබ්බනම් එතුමා අනිත් පැත්තට ගෙනලා ආණ්ඩුවේ තනතුරක වාඩි කරලා ප්‍රශ්නකටයිනේ. නෑ ඒ වගේ කාල දෙකක් නේ දැන් ඔය කෝප් කමිටු වාර්තාවේ ආවේ දැන් මේ මාස කිහිපයකට ඉස්සෙල්ලානේ. හැබැයි ආණ්ඩුව ඇතුළට එතුමා ආව නම් ඒ ඇවිල්ලත් ගිහිල්ලා දැන්. එතකොට එතුමා ඒකේ නෑ දැන්.
ඒක නෙමෙයි පුද්ගලයා එතන ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි. ඒක වෙනම ඔබ අහන්න ඕන ප්‍රශ්නයක්. ඒක හරි. ඒක නෙමෙයි මට වැදගත් වෙන්නේ. මම මේ තනි පුද්ගලයෙක් සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. මම කියන්නේ පුද්ගලයෝ කීප දෙනෙක් මත එහෙමනම් ඉන්නවා. හැබැයි මේ ප්‍රශ්නය එතුමාලටත් හොඳ නෑ. ඒකෙත් ඉන්නවා වැදගත් මිනිස්සු. එතුමාලටත් හොඳ නෑ මේ ප්‍රශ්නේ යන විදිහ. මොකද මේ ප්‍රශ්නේ අපි දැන් මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහටත් කෝප් කමිටුව විදිහටත් අපිට කරන්න පුළුවන් උපරිම දේ මේ රටේ ජනතාවට නොවලහා මේ ඇත්ත කතා කරන එක. ඒකේ වැරද්දක් නැහැ. එතකොට එතුමාලගේ පැත්තනොත් කරන්න ඕන දේ තමයි මේක ඇත්තටම පාර්ලිමේන්තුවත් හිතනවා නම් රටත් හිතනවා නම් මේක මේ සාමාන්‍ය UGC එක යටතේ කරන්න ඕන විශ්වවිද්‍යාලයක් නෙමෙයි වෙනම යන්න ඕන කියලා. එහෙම කිරීමේ වැරද්දක් නැහැ. ඒ රට කැමති නම්. දැන් ටෙලිකොම් එක තියෙන්නේ. ඒක කමක් නැහැ. හැබැයි මේක අර සමාජයට හොරෙන් රටට හොරෙන් බදු ගෙවන ජනයාට හොරෙන් මහ පොළෙන් මේ යම්කිසි බෙනිෆිට් එකක් ගන්න අයට හොරෙන් මේක කරොත් ඒක වැරදි. ඔබතුමාගේ මේ පැහැදිලි කමට නැත්නම් ඔබතුමාගේ නිර්ව්‍යාජව කරන පැහැදිලි කිරීමට මම ගරු කරනවා. සමහර වෙලාවට ඔබ දන්නේ නැති වෙන්න පුළුවන් මේ தત્ත්වය කෝප් කමිටුවෙන් මතු කරලා ගන්නකම් මේක රාජ්‍ය සතු දීපලක් පස්ස කාලේ ඔබතුමාම යම් තරක සඳහන් කරලා තියෙනවා සංවිධානාත්මක වංචාවක් විදිහට පෙනෙන තැනකට පරිවර්තනය වෙලා රජයේ සතු අරමුදලක තිබ්බ වටිනාකමක් පෞද්ගලික account එකකට පරිවර්තනය වෙන තැන පරිවර්තනය වෙලා තියෙන ගැටලු සහගත තත්ත්වයක්. ඒ ගැටලු සහගත තත්ත්වය නිවැරදි කරන්න ඔබතුමාලා මැදිහත් වෙන එක ගැන එක තැනකදී ගෞරව කරනවා. මොකද සමහරලාට ඔබත් ඒ ආයතන නඩත්තු කරන්න මහජන මුදල් වෙනුවෙන් මුදල් ගෙවලා තියෙනවා, බදු ගෙවලා තියෙනවා, මමත් ගෙවලා තියෙනවා. ඔයාලට ඔබතුමාත් ගෙවලා තියෙනවා. දැන් ඒක වංචාවක් වෙනවා නම් ඒක එලිදරව් කරන්න ඕනේ. ඒ එලිදරව් කිරීම ඇතුලේ නියෝජනය කරන්නේ කවුද කියන කාරණේ සම්බන්ධයෙන් ඒ නියෝජනය කරන පාර්ශවයන් ඉන්නේ කොතනද කියන කාරණේ සම්බන්ධයෙන් මම ප්‍රශ්න කළේ ඔබතුමාගේ. ඒක ඔබතුමාලා මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළවෙනි ප්‍රතිපත්ති විදිහට ලියලා තියෙන නිසා. හැබැයි දසුනදී මම බොහෝ විට බලන්නේ ඒ කෝප් එකේ කතා කරන එක එකක් මාධ්‍ය ඇතුලේ කතා කරනකොට මම හිතන්නේ දැන් ඒ අයගේ මතෙත් කියන්න අයිතියක් තියෙනවා අනිවාර්යයෙන්. ඒක ඔබතුමාලා මතු කරපුවාම අනෙක් පැත්තෙන් තියෙන ගැඹුරු කාරණා සමාජයෙන් ඇතුළේ එල්ලවෙන චෝදනා ටිකත් ප්‍රශ්නගත තත්ත්වෙනොත් ඔබතුමාලගේ ප්‍රශ්න කරන්න අපි මේ මාධ්‍ය අවකාශය වෙන් කර ගන්නවා. එතනින් එහාට අපි යමු මේ දසබැදෑරුම් ප්‍රතිපත්තිය ඇතුලේ සුරක්ෂිත රටක් කියන කාරණය සම්බන්ධයෙන් ඒ මුද්‍රාව තියලා තියෙනවා. එතන මම නවදින්න කැමති නැහැ. එතනින් එහාට යමු. ගෙහෙල්ලා අපි නවතිමු මේ වර්තමානයේ ප්‍රශ්නගත වෙලා තියෙන කෘෂිකර්ම ප්‍රතිපත්තිය ළඟ. ප්‍රශ්න කරන්නම් මේ විරාමෙන් පස්සේ. අපි අලිත් තීරණය සමගින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ ගරු සභාපතිතුමන් මහාචාර්ය චරත හේරත් මහත්මයාත් එක්ක මේ විරාමයට යන්න කලින් මම කිව්වේ අපි කෘෂිකර්ම ප්‍රතිපත්තිය මඟ ඔබතුමාලගේ අපි නවතිනවා කියලා මේ සෞභාග්‍ය දැක්ම තුළ හරිත කෘෂිකර්මාන්තයක් සම්බන්ධයෙන් මේ දසබැදෑරුම් ප්‍රතිපත්තිය තුළ කියන්නේ අපි දසවසරක ඉලක්කයකට යනවා කියලා පරිවර්තනයකට යනවා කියලා. අපි ජනාධිපතිතුමා ඒක ප්‍රතිපත්තියක් විදිහට ප්‍රමුඛතාවයේ දීලා මහවැලි සංවර්ධන ව්‍යාපෘතියක්, කඩනම් සංවර්ධන ව්‍යාපෘතියක් කළා වගේ මෙතුමා මෙතන තියෙන අවශ්‍යතාවය හඳුනගෙන හෝ වෙනත් යම් කාරණාවක් මත පදනවල මේක ඉක්මන් කරනවා. ඒ මත ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මම හිතන්නේ දසුන් දැන් මමත් කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක ඉන්න කෙනෙක් කුරුණෑගල. ඉතින් මගේ අදහස මම හිතන්නේ මේක ඊටාම සංවේදී පැත්තක්. මොකද අපේ රටේ දැන් අර කොමර්ෂල් ඇග්‍රිකල්චර් කියන එක ඒ කියන්නේ වාණිජ කෘෂිකර්මාන්තයට සුළු ගොවියා පවා ගිහිල්ලා තියෙන්නේ. තමන්ගේ ආහාරයට පමණක් නෙමෙයි. ඒක කියන්නේ වී වනං ඒ විතරක් නෙමෙයි ඒ වගේම එළවලු ආදි වශයෙන්. එතකොට අපේ රටේ මේ අවිධිමත් ආර්ථිකයේ ඉන්ෆෝමල් ඉකොනොමි එකේ ඉන්න ප්‍රධාන කණ්ඩායමක් තමයි ගොවියා කියන්නේ. ඒ වගේම ගොවියා කියන්නේ අපේ රටේ එක පැත්තකින් බහුතර මේ කණ්ඩායම තව පැත්තකින් සංස්කෘතියක් එක්ක යන වෘතියක්. ඒක ඇවිල්ලා නිකන් ඔබ රූපවාහිනියට ඇවිල්ලා කතා කරලා ආපහු ගෙදර ගිහිල්ලා වැඩ කරනවා වගේ නෙමෙයි. මේක ඒක සංස්කෘතියක් ඇතුලේ තියෙන වෘතියක්. ඒ නිසා මේ ගොවිතැනත් එක්ක ගනුදෙනු කරද්දී හරිම කල්පනාවෙන් කළ යුතු එකක්. ඒක එක. දෙවෙනි එක අපේ රටේ මේ කෘෂිකර්මාන්තයේ ඒ නිසා හැම ආණ්ඩුවක්ම විශාල බරක් ලැබුවා. ඔය මුල් කාලේ ඉඳලම MD බණ්ඩ මැතිතුමාලා වගේ මේ ආණ්ඩුවල හිටපු ප්‍රධාන අය මේක අතට ගත්තා. මොකද මේක හරිම සංවේදී නිසා. ඊළඟට මේ පහුගිය වසර 20ක 30ක වගේ කාලෙක මේ රසායනික පොහොර කම්පැනි රසායනික ඒ වගේම ඔය පලිබෝධනාශක වගේ දේවල්
මේ කෘෂිකර්මාන්තයට විශාල වශයෙන් සම්බන්ධ වුණා. එතකොට මේ දෙමුහුන් බීජත් එක්ක ඒවත් එක්ක ගැට ගැහිලා තමයි අස්වැන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ පළල් ස්වභාවයට තත්වයට තමයි මේ අලුත් අපේ ප්‍රතිපත්තියත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ අපි. ඒ නිසා මගේ දෙවෙනි කාරණේ මේ සංවේදී කලාපයේ ඇතුලේ අපි සෞභාග්‍ය දැක්මේදී යෝජනා කරෙත් යම්කිසි ආකාරයක ක්‍රමානුකූලව මේකට අපි මැදිහත් වෙනවා කියලා. ඔබ කිව්වා වගේම අතිගරු ජනාධිපතිතුමාට දීපු උපදේශات එක්ක එතුමා මම හිතන්නේ විශේෂයෙන්ම විශේෂඥ අදහසක් ආවා මේකට ඊට වඩා වැඩි බරක් තියන්න ඕන කියලා. ඉතින් ඒ නිසා මේක මේ පලිබෝධ සහ රසායනික පොහොරත් එක්ක සෞඛ්‍ය ගැට ගැහිලා තියෙනවායි කියන තර්කයක් ආවා ඒ අතර. ඒ නිසා සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න ප්‍රබලයොත් කෘෂිකර්මයේ සම්බන්ධ යම්කිසි විශේෂඥ මත ප්‍රකාශ කිරීමකුත් වුණා. ඉතින් මේවත් එක්ක මේ අදහස සමාජයට ආවා. හැබැයි ඒක අපේ රටේ ගොවි සමාජය, ගොවි ජනතාව ඊටම අහිංසක නමුත් තමන්ගේ මහන්සියෙන් තමන්ගේ වැඩේ කරගෙන යන කණ්ඩායමක්. ඒගොල්ලෝ මේ කාගේවත් පේචෙක් එකකට වැඩ කරන අය නෙමෙයි. එතකොට ඒ අයට විශාල ගැටලුවක් මේක ආවා. ඉතින් ඒක සමහර දේශපාලන කණ්ඩායම් ගිහිල්ලා හොඳටම උද්දීපනය කරලා පාරට ගන්න උත්සාහ කරා පේනවා. ඉතින් මේක තමයි මේකේ තත්ත්වය. හැබැයි මේකෙන් එළියට යන විදිහ කෘෂි පැත්තේ ඉන්න විශේෂඥයන්ගේ මතය එක්ක තමයි අපි බලන්න ඕන. ඉතින් ඒ අනුව ආණ්ඩුව විශ්වාස කරනවා විශේෂයෙන්ම ආණ්ඩුව විශ්වාස කරනවා මේ හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය අපේ රට තුළ ක්‍රියාත්මක කළ යුතුයි කියලා. අමාරු වුණත් ක්‍රියාත්මක කළ යුතුයි කියලා. ඒක තමයි ආණ්ඩුවේ ස්ථාවරය. අපි බලන්නේ ඒ නිසා මේ හරිත කෘෂිකර්මාන්තයට කොහොමද සමාජය වෙනස් කරන්න කියලා. හැබැයි රටේ ඉන්න කෘෂි කර්මයෙන් යෙදෙන බොහෝ අය අපේ ගම් ප්‍රදේශවල අය පවා මේක සම්බන්ධ වෙන්නේ පොඩි විචිකිච්ඡාවක. සමහර වෙලාවට චරිතයත්මතුමා බිම ඉන්න ගොවියා වෙනස් වෙන්න පුළුවන්. ඔව් මත දෙකක ඉන්න පුළුවන් අස්වැන්න අරුණොත් මොකද කරන්නේ? දැන් අපි කුඹුරු කරලා පොහොර ටික නැත්තම් ප්‍රශ්නයක් මේක කරන්න. ඒ ගොවියාගේ එතන ඉන්න එක සාධාරණයි. හැබැයි රාජ්‍ය නායකයා තමන්ගේ ජනතාවේ ඉස්සරහ දුන්න පොරොන්දුවක් ඉටු කරන්න ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තම රාජ්‍ය නිලධාරී බැඳලා ඉන්නවා රාජ්‍ය නායකයාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. මේක එහෙම දෙයක් දකින්නේ නැහැ නේ. ඒකත් ඇත්තටම මේ රාජ්‍ය නායකත්වය ගන්න තීරණයයි. ඔබ කියනවා හරි රාජ්‍ය නායකත්වයේ ප්‍රතිපත්ති තීරණ ගන්නවා. යටම ඉන්න ගොවි ජනතාව ඒක සම්බන්ධව බලාගෙන ඉන්නවා මොකද්ද කරන්න කියලා. මැද ඉන්න ඒකට ඉන්න රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් අපේ රටේ ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි ගෝජන සේවා දෙපාර්තමේන්තුවයි කියලා දෙපාර්තමේන්තු දෙකක් ඉන්නවා. අධ්‍යක්ෂ ජෙනරාල්ලා දෙන්නෙක් ඉන්නවා. දැන් මම පෞද්ගලික දවස්වල මේක සම්බන්ධව මගේ කලාපේ ප්‍රශ්නයක් ආපුවාම මම අපේ ඒක නිලධාරි මහත්තයෙන් අහපුවම එතුමා මට කිව්වේ ඒ ගෝජන සේවා දෙපාර්තමේන්තුවට අදාළ පොලිසි එක සහ ගයිඩ්ලයින් එක ඒ ආකෘතිය එවන්න ඕන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්. දෙපාර්තමේන්තු දෙකක්. එතකොට අර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තමයි මේකේ ආකෘතිය හදන්නේ. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් තමයි මේක ගොවියා දක්වා ගෙනියන්නේ. කුපනිසලා අපේ ඉන්න නිලධාරී වැදගත් නිලධාරී අය ඔක්කොම ඉන්නේ යට. එතකොට දැන් අර උඩ ඉඳලා මේක යටට එක දෙපාර්තමේන්තුවක් තමන්ගේ ගයිඩ්ලයින් එක හැදුවේ නැත්නම් අනිත් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ගොවියට කියන්න ගන්න නැති වෙනවා. දැන් උදාහරණයකට අපි හිතමුකෝ දැන් ඉස්සර යූරියා ගහලා බණ්ඩි පොහොර ගහලා මෙහෙම කුඹුරක් හදාගෙන ආපු එක්කෙනාට දැන් අපි අලුත් පොහොර ආකෘතියක් දෙන්නේ. ඒතකොට මේ අලුත් පොහොර ආකෘතියේ ගයිඩ්ලයින් එක නැත්තම් ඒ ආකෘතියක් හදන්න ඕන. ඒක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හදන්න ඕන. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බෑ ගමට ගිහිල්ලා ඒක බෙදන්න. ගමේ ඉන්න වෙන මේ අපේ තියෙනවා ක්‍රමවේදයක්. ඒකට අනුව ඒක කරන්න ඕනේ. ඒක ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ. දෙපාර්තමේන්තු දෙකක් අධ්‍යක්ෂ ජෙනරාල්වරු දෙන්නෙක් ආකෘති දෙකක්. මේ දෙක එක්කහු කරලා මේ වැඩේ කරන්න ඕන. ඉතින් ඔය පේන්නේ සාකච්ඡාව ඇතුලේ ගරු ඇමතුමා ඒ වගේම ඔය අපි සාකච්ඡාව දෙස එදී ඉඳලා බලනකොට පේන එක තමයි මේ මැද ඉන්න මේ ධාරාව මේ වැඩේට එකතු කරගන්න අමාරුකමක් තියෙන වගේ පේනවා සමහරු පස්ස ගන්නවා වගේ. දැන් සමහරවල් ඔබතුමා දැන් කියන මැද ඉන්න ධාරාව සමහරවල් උඩ ඉන්න ධාරාවත් අමාරුයි. දැන් අද ගරු ඇමතුමා අයින් කරනවා මේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා. හේතුව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇමතිවරයා දන්නේ නැතුව ගැසට් ගහනවා මේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා. ඒ වගේම තමයි ඇමතිවරයා දන්නේ නැතුව ලේකම්වරයා කියන රසායනික පොර ගේන්න අනුමැතිය දෙනවා කියලා. නෑ මම දන්නේ දැන් මෙහෙමයි ඒවා අපි දන්නේ නෑ දැන් ඒ ලේකම්වරයා ඒක තමයි මේ සමහරලාට මේ එකක් විතරයි.
තීන්දුව තීරණ ගැනීම සම්බන්ධයෙන් ජනතාව තුළ තිබ්බනේ අපේක්ෂාව බලාපොරොත්තුවක් කෙලින් තීරණ ගනී ජනාධිපතිතුමා. මේ ආණ්ඩුවවත් සෙල්ලම් කරන්න බෑ කියන එක. දැන් සමහර තැන්වලදී ප්‍රශ්න කරනවා මහ ජනතාවම ඇමතිවරයා දන්නෙත් නැතුව නිලධාරීන් ගැසට් ගහන තැනකටපත් වෙලා තියෙනවාද? කියන්නේ නිලධාරීන් Tamanට හිතුමතේ වැඩ කරනවාද? ඇමතිවරුත් දැනන ලේකම්වරු ප්‍රකාශ කරනවාද? ඍජු තීරණ ගන්න එක කෙලින් වැඩ කරන එක මෙතනදී උල්ලංඝනය වෙන්නේ නැද්ද? අපේක්ෂා බිඳින්නේ නැද්ද? නෑ මෙහෙමයි. දැන් මම දන්නේ ඔය තීරණ දෙක තුන ඇත්තටම දැන් ඇමතිතුමයි ලේකම්තුමයි ඔය අධ්‍යක්ෂ ජනරාලතුමයි තුන් දෙනාම එකම ධාරාවින් අයනේ. ඒකද ඒ තුන් දෙනා අතර යම්කිසි සාකච්ඡාවක් විය යුතුයි. එහෙම නැතුව ඒක කරන්න බෑ. ඒ නිසා ඇමතිතුමාගේ දැනුමත්කමක් නැතුව ලේකම්තුමායි අධ්‍යක්ෂ ජනරාලුයි එකතු වෙලා ගැසට් එකක් ගහුවා නම් ඒකත් වැරදි. ඒ වගේම ලේකම්තුමයි ඇමතිතුමයි දෙන්නම අධ්‍යක්ෂ ජනරාල්වරයාට ගැසට් එකක් ගහන්න කියලා ඒක ගැන පස්සේ ප්‍රශ්නයක් තියෙනවනේ ඒකත් වැරදි. මට හිතෙන්නේ ගරු ඇමතිතුමා මෙතන ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා අපේ කිසිම ප්‍රතිපත්තිමය වෙනසක් උනේ නැහැ කියලා. ඉතින් ඒ අනුව මට තේරෙන්නේ නැහැ. දැන් මමත් රාජ්‍ය සේවයේ වැඩ කරපු කෙනෙක්. ලේකම්වරයෙක් විදිහට වැඩ කරුවා. ඔය ආයතන ප්‍රධානියෙක් විදිහටත් වැඩ කරලා තියෙනවා. මට තේරෙන්නේ මේ වගේ සංවේදී කලාපයක තියෙන ගැසට් එකක් තමන්ගේ ඉහළ අධිකාරියට දැනුම් දෙන්න නැතුව ගැහිම කියන එක මට තේරෙන්නේ නැහැ. ඒක මොන එහෙම නම් උනේ මේක ඊ타ත්ම පුදුම සහගත වැරදි ක්‍රියාවක්. ඔබතුමා හිටපු ලේකම්වරයෙක් අපේ අමාත්‍යාංශයේ. එහෙම ගහන්න පුළුවන්ද ගැසට්? නෑ මෙහෙමනේ දැන් ගැසට් එකක් ගහන්න දැන් ඇත්තටම පලිබෝධනාශක ලේකම්වරයාට ඔය මේ පොහොර ලේකම්වරයාට ගැසට් එකක් ගහන්න පුළුවන්. හැබැයි ඒ ගැසට් එක ගහන්න ඒක ව්‍යුත්පන්න වෙන ආකෘතියක් තියෙනවා. එහෙම වෙන්නේ සමහර වෙලාවට ඇමතිතුමා කැබිනට් පේපර් එකක් දානවා. කැබිනට් පේපර් එකකින් දෙන එක ක්‍රියාමාර්ගයක් තමයි මේකට චක්‍රලේඛයක් ගහන එක. නැත්තම් ගැසට් එකක් ගහන එක. ඊට පස්සේ ඇමතිවරයාගේ අමාත්‍යාංශ ලේකම්වරයා ඒක මිනිට් කරුවට පස්සේ අදාළ ආයතන ප්‍රධානියා ඒ ගැසට් එක නිකුත් කරනවා. දැන් උදාහරණයකට එහෙම තමයි කරන්නේ. එතකොට දැන් මේ ගැසට් එක මන් දන්නේ කොහොම ආපු එකක්ද කියලා. නමුත් එතුමා ඒ ගැසට් එතුමාගේ අර දැන් ඔය ගහපු ෆයිල් එකේ අනිත් පැත්තේ පිටුවේ ලියලා ඇති. මොකද්ද වුනේ කියලා මම දන්නේ නැහැ. නමුත් එතුමා හිතලුවක් විදියට ලිව්වා නම් ඒක එතුමාට ඒකට උත්තර දෙන්න වෙනවා. ඒක වැරදි. ඒ වගේම එතුමාට වැරදි අදහසක් ආව නම් කොහේ හරි සාකච්ඡාවක ඉන්න ගමන් එතුමාට හිතුණා නම් එහෙම මේ සාකච්ඡාවෙන් මට නියෝගුනේ මේක කරන්න කියලා එතුමා ගිහලා ඒක කරුවක් දන්නේ නැහැ. මං හිතන්නේ එහෙම සාකච්ඡාවක් තිබුණේ නැහැ. එතකොට මේ අපේ රටේ මත එකක් තියෙනකොට, ඊටාම සංවේදී කලාපයක් තියෙනකොට, Tamanට ඉහළින් නිලධාරීන් කීප දෙනෙක්ම ඉන්නකොට, ඇමතිවරු දෙන්නෙක් ඉන්නකොට මේ මුළු රටම මේ ප්‍රශ්නය සම්බන්ධව ගැට ගැහිලා ඉන්නකොට මෙහෙම මේ ගැසට් එකක් තනියෙන් ගහව එක මට හිතා ගන්නවත් බෑ. එතනින් මං යන ප්‍රශ්නේ දැන් මේ සෞභාග්‍ය දැක්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදන්නේ ගෝඨාභය රට හදන සෞභාග්‍ය දැක්ම. ජනතාව 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට තමයි. හැබැයි එතුමත් ජනාධිපතිවරයා කරන්න කියලා මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය හැදුවේ කණ්ඩායමක්. මේක ක්‍රියාත්මක කරනවා කියලා කිව්වේ කණ්ඩායමක්. දැන් ප්‍රශ්නයක් තියෙනවානේ. ජනාධිපතිතුමා ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගත්තාම ඒ තීන්දුව බිම්මත් මේ ක්‍රියාත්මක කළ ජයග්‍රහී ප්‍රතිඵල රටට අත් කරලා දෙන්න එතුමාට හොඳ ටීම් එකක් නැද්ද කියන ප්‍රශ්නේ මෙතන මතුවෙනවා. ඒක කෘෂිකර්මාන්තය කියන කාරණයට විතරක් නෙවෙයි. අනිකුත් සියලු ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා රට කරන්න හොඳ ටීම් එකක් නැද්ද? ඇති දැන් ඉන්නවනේ දැන් උදාහරණයකට ජනාධිපතිතුමාට ඇමති මණ්ඩලයක් ඉන්නවා. එහෙමනම් මෙහෙම වෙන්න බෑනේ. නේද? ඒක දැන් එතුමාලා කරලා නැහැ ඔය වැඩේ. ඊළඟට ජනාධිපතිතුමාට එක විෂයන්ට අදාළ විශේෂ කමිටු ඉන්නවා. ඊළඟට දැන් ජනාධිපති කාර්ය සාධක බලකාය ඉන්නවා. ඒ වගේම දැන් කොයිඩ් වගේ එකක් ගත්තොත් මර්ධන බලකාය ඉන්නවා. ඉතින් ඊළඟට විවිධ දේවල් සම්බන්ධව එහෙම ඉන්නවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ එතුමාට පිරිසක් ඉන්නවා. අපි ඔක්කොමත් ඉන්නවනේ മന്ത്രിවරු විදියට. දැන් අපි ඉන්නවා മന്ത്രിවරු විදියට. අපිට උඩින් විශාල වශයෙන් අමාත්‍යතුමාලා එහෙම ඉන්නවා. හැබැයි මේ සමහර විෂයන් සම්බන්ධව මං හිතන්නේ ඒවයි තියෙන සංවේදීකමට අදාළව ඒවා සම්බන්ධව කරන පළල් සාකච්ඡාවක් සමාජ වෙනවා. දැන් ඒකයි මේ වෙන්නේ. ඇත්තටම දැන් පරිසරයේ මේ කුෂිකර්ම ඉතාම සංවේදී කලාපයක්. දැන් හෙට උදේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා මොකක් හරි චක්‍රලේඛයක් ගහුවොත් එහෙනම් මේක විශාල වශයෙන් ආයි වෙනවා. ඒ කලාපවල තියෙන සංවේදීකම එක්ක. ඉතින් ඒ නිසා ඒ වාගේ සංවාද මතුවෙනවා. ඉතින් අපි ප්‍රතිපත්තියක් විදියට ජනාධිපතිතුමා අපේ සෞභාග්‍ය දැක්මෙත් කියලා තියෙනවා අපි හරිත ප්‍රතිපත්තියකට යනවා කියලා. ඒ යන්නේක කඩිනම් ප්‍රතිපත්තියක් බවට දැන් පත් කරලා තියෙනවා. ඇමතිතුමා මේක සම්බන්ධව බොහොම නිශ්චිත අදහසක ඉන්නවා.
හැබැයි මම කියන්නේ ඒක ගැන මමත් අපි ඔක්කොම ඉන්නේ ඒ අදහසේ. හැබැයි අපේ ගම්වල ඉන්න සාමාන්‍ය ගොවි සමාජය ඇතුලේ මේ පොහොර පිළිබඳ ප්‍රශ්නය විශාල ප්‍රශ්නයක් විදිහට මම අවංකව කියන්නේ. මේක ප්‍රශ්නයක් නෙමෙයි. අපි ආණ්ඩුවේ මතය තමයි ආරක්ෂා කරන්නේ. ආණ්ඩුව මතය වෙනුවෙන් තමයි කියන්නේ මම එළියට ගිහිල්ලා මේ ඔක්කොම කරන්නේ එහෙම. හැබැයි අර ගොවි ජනතාවගේ පැත්තෙන් විශාල විචිකිච්ඡාවක් තියෙනවා මේ මොකද වෙන්නේ කියලා. හැබැයි අපේ දිස්ත්‍රික්කේ නම් ඒක එච්චරම නැහැ. මොකද අපේ දිස්ත්‍රික්කේ මහා කන්‍ය ටිකක් ඉස්සල්ලා පටන් ගන්නනවා. ඒ අනුව අපි අර වැස්සත් එක්ක මේ ටික කරගෙන ගියා. ඒ අනුව අපේ දිස්ත්‍රික්කේ විශාල වශයෙන් වපුරලා තියෙනවා. හොඳට ගොයන් හැදිලා තියෙනවා. ඒක ඉදිරියේදී ඒක අනිත් පොහොර අවශ්‍යතාවයක් තිබුණ නැත්තම් මං හිතනවා ඊටාම සාර්ථකව නිමා වෙයි කියලා. හැබැයි රාජාංගණයෙන් එහාට යනකොට මහා කන්නේ ටිකක් පමා වෙනවා. මම ගොවියෙක් නෙමෙයි. නමුත් මම මේ ඉගෙන ගත්ත කරුණුත් එක්ක. ඒ පමාව ඊස්ටර්න් නැත්තම් නැගෙනහිර පළාතට යනකොට තවත් ටිකක් පමා වෙනවා. ඒ නිසා සමහර පැති තියෙනවා තාම වපුරපු නැති. ඒ වගේම මේ වැස්ස හැමදාම වපුරන්න ලියද්දක් හදලා ඉවර වෙනකොට වැහලා ඒක උතුරනවා. ආපහු සතියක් ඉන්න වෙනවා. මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඒ නිසා ඒ මහා කන්නයට තාම ගොඩ වෙච්ච නැති කණ්ඩායමක් අපේ කෘෂිකර්ම සමාජයේ ඉන්නවා. ඉතින් ඒ අය තමයි සමහර වෙලාවට ওই ප්‍රශ්නේ මතු කරනවා ඇත්තේ. මං කියන්නේ දිස්ත්‍රික්කයක් විදිහට අපි කුරුණෑගල නම් මේකෙන් ගොඩ වෙලා වගේ පේන්නේ. හැබැයි ඒ නිසා අපි කියන්නේ අපි ප්‍රතිපත්තිය හරිත ප්‍රතිපත්තිය ඒක පිළිබඳව ජනාධිපතිතුමත් ඇමතිතුමත් ඒ අදාළ මණ්ඩලත් අදාළ නියෝග ලබා දෙනවා. මේ මැද ඉන්න නිලධාරි මහත්තුරු මේකෙන් අපහසුතාවපත් වෙලා ඉන්නවා නම් ඒගොල්ලොත් ඒක නිවැරදි කරගන්න ඕන. හැබැයි ගොවි ජනතාවගේ පැත්තේ තියෙන සමහර ප්‍රශ්න වලට එළවලු ගොවියෝ ගත්තත් ඊළඟට පළතුරු ගොවියෝ ගත්තත් ඒ අයටත් මේක සම්බන්ධව ප්‍රශ්න තියෙනවා කියලා පේනවා. මං කියන්නේ දේශපාලන පක්ෂ විදියට ඔය අපිට විරුද්ධ පක්ෂයේ ඉන්න අය ඇවිල්ලා මේක කූරු ගාන එක වෙනම කතාවක්. ඒක ඉතින් සාමාන්‍ය තත්ත්වනේ. ඉෂුව එකක් තියෙනකොට එතනට ගිහිල්ලා ඒගොල්ලෝ කතා කරනවා. හැබැයි අපි ඇත්තටම මේ ප්‍රශ්නය හොඳටම කළමනාකරණය කර ගැනීම අවශ්‍යයි. මොකද මම මේ කියන්නේ දේශපාලන කතාවක්. දේශපාලන වශයෙන් අපිට තියෙන විශාල ඉඩක් තියෙන දැන් ඔබතුමා දැන් කිව්වේ හොඳටම කළමනාකරණය කර ගැනීම අවශ්‍යයි කියලා. දැන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පවත්වපු සාකච්ඡාවෙන් ගත තීන්දුව ඔය හොඳටම කළමනාකරණය කරන්න ඕන කියන තැනදී සාධනීය පියවරයක් නෙවෙයිද? ඒක පියවරයක්. මම ඒකත් බැලුවා. ඒකත් ඉතාම හොඳයි. ජනාධිපතිතුමා මේක ගැන එතුමා ඒ සාකච්ඡාවේ පැහැදිලි කරනවා මේ අපි ගන්න තීරණ හරියට ගොවි සමාජයට ගිහිල්ලා නැහැ. ඒ අය බය වෙලා තියෙනවා. තමුන්නාසලා මේව හරියට හදලා නැහැ. ඩේටා නැහැ. එහෙම එතුමා ජනාධිපතිතුමා ඒක ඇහුවා ඒ වෙලාවෙත්. එතුමා ඒ නිසා මේ අපිට නිශ්ශබ්ද වෙලා ඉන්න බෑ. මොකද සමහර ගොවි මහත්තුරු මේකෙන් ඇත්තටම කලබලයටපත් වෙලා ඒගොල්ලන්ට උත්තර දෙන්න ඕන කියලා ජනාධිපතිතුමා මත් කිව්වා. ඒක හරි. ඒක තමයි මමත් මේ කිව්වේ. නිසා මේ සමාජය ඇතුලේ තියෙන මේ සංවේදීකම මේක බරපතල විදිහට විචිකිච්ඡාවක් විදිහට සමාජයත් විචිකිච්ඡාව කියන්නේ සැකමුසු කල්පනාවක්. මේක කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිද අපේ අනාගතේ අපිට මේ කුඹුරෙන් වාසියක් වෙයිද නැද්ද වගේ සැකමුසු කල්පනාවකට ගොවියෝ ගියාම ඒ ගොවි ජනතාවගේ මනස හදලා මේක අපි ඉස්සරහට ගන්න ඕනනේ. ඒක ගැන තමයි ජනාධිපතිතුමත් කිව්වා කියලා මට හිතෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරන්නේ දසුන් මේකේ පැති තුනක් තියෙනවා. එක රටේ රාජ්‍ය නායකත්වයත් ආණ්ඩුවත් තීරණයක් කරන් තියෙනවා හරිත කෘෂිකර්මාන්තයකට අපි වෙනස් වෙනවා කියලා. දෙක මේක සඳහා අමාත්‍යවරු දෙපළක් සහ අපේ රාජ්‍ය ආයතන යාන්ත්‍රණයක් තියෙනවා. තුන මේකෙන් මේක බලපාන සමාජයක් ඉන්නවා. ආහාර සුරක්ෂිතතාවයට ගොවියන් ජනතාවගේ මේ ජීවන තත්ත්වයට මේක බලපානවා. මේ පැති තුනම තියෙනවා. එතකොට ඉහළ මේක දැන් තීරණේ අපි අරන් තියෙනවා. දෙවෙනි එකේ ප්‍රශ්න තියෙනවා. ඔය දැන් අද එක නිලධාරි කස්ුණ අස්කරුවා කියන්නේ ඒකනේ. ඒක ඇතුලේ ඊළඟට මම අර කිව්වේ මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවයි කියන දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒක හදා ගන්න ඕන. තුන්වෙනි එක ජනතාවගේ පැත්තේ තියෙන අර සාංකාව විචිකිච්ඡාව මේ අසහනය අර්බුද ජනකභාවය ආණ්ඩුවක් විදියට අපි කළමනාකරණය කරගන්න ඕන. එහෙම නැත්තම් දේශපාලනිකව විශාල ප්‍රශ්නයක් ඒක ඇතුලේ තියෙනවා. අපි එතනින් එහාට එමු. දැන් සමහර වෙලාවට ඔබ මාව මට අදාළ නැති විෂයක දිගට අරන් ගියා. නෑ දැන් ඒ කාරණාව මම අනිත් පැත්තට ගන්නද දැන් ඔබතුමාගේ කියන කාරණාව ඇතුලේ අපිට අල්ලගන්න තැන් කීපයක් තියෙනවා. මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මම අර මුලින්ම සඳහන් කරේ තනි පුද්ගලයෙකුගේ
තනි වෑයමක් නෙවෙයි මේ කණ්ඩායම එකක් ගම සමග පිළිසඳරක් කරපු අවසානයේ ආපු සාරය තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තියෙන්නේ. එතකොට ටීම් එකක් එක්ක කරන්න ඕන ගනුදෙනුවක්නේ. ඒ ගනුදෙනුව වෙනුවෙන් ටීම් එකක් නැද්ද කියන කාරණා සම්බන්ධව මම ඔබතුමාගෙන් ප්‍රශ්න කළා. එතන මේ පිටට එමුකෝ. දැන් කෙලින් තීරණ ගන්න. ටීම් එකට වැඩ කරන්නත් කෙලින් තීරණ ගන්න ඕනනේ. ගැසට් 8කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට ආපස්සට රිවර්ස් කරලා තියෙනවා. හරවගෙන තියෙනවා. ඒකත් මෙහෙමද? ඒකේ නම් මම හිතන්නේ ඒක හොඳයි කියලා. කියන්නේ ගැසට් එකක් ගහලා ඒක ඔබතුමාගේ පැත්තෙන් හොඳයි. පටන් ගන්න තැන මම අනිත් පැත්තට ප්‍රශ්න කරන්නම්කෝ. දැන් ඔබතුමා කියන්නේ හොඳයි කියලා. දැන් රිවර්ස් කරන්න නම් ඇයි ගැසට් ගහන්නේ? නෑ එහෙම ඒක පුදුම කතාවක්. එහෙනම් දැන් ව්‍යවස්ථාවක් ඇයි වෙනස් කරන්නේ? ඇයි 48 ව්‍යවස්ථාවම තියෙන්නේ නැතුව? ඒකට කාලානුරූපව සිදුවෙන සමාජීය පරිසර ආර්ථික වෙනස් වීම බලපාන්න පුළුවන්. දැන් ව්‍යවස්ථාව සම්මත කරපු ගමන් අනිත් පැත්තට ආයේ වෙනස් කරන්නේ නෑ ඔබ ඒක හොඳට ඒක ගත්තා. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ගැසට් එකක් ගහන්නේ යම් කිසි අවශ්‍යතාවයක් එක්ක. ඒ අවශ්‍යතාවයේ සම්බන්ධව මේ 360ම කියන්නේ 360 කියන්නේ රවුමේ ඔක්කොම පැති බලලා නෙමෙයි ගැසට් එකක් ගහන්නේ. ඒ වෙලාවට එන මතුවෙන තත්ත්ව එක්ක. හැබැයි ඒකට වෙනස් තව කරුණක් තව වැදගත් කරුණු ආවොත් ගැසට් එකක් ආපහු ගන්න එක වාසි සහගත නම් ඒ කියන්නේ ඒ වෙලාවේ රටට වාසි සහගත නම් ඒක අරගෙන අලුත් ගැසට් එකක් ඒකෙන් ඉදිරිපත් කරන්න ඕන. දැන් මම කියන්නේ මේ අපේ රටේ දේශපාලන සංවාද ඇතුලේ සමහර විපක්ෂය විශේෂයෙන් කියනවා මේ ගැසට් එකක් වෙනස් කරපු එක වැරදි කියලා. ව්‍යවස්ථාව 17 වතාවක් වෙනස් කරපු කණ්ඩායම. ව්‍යවස්ථාව 17 වතාවක් වෙනස් කරුවා. ඒ වෙනස් කරවේ විවිධ හේතු නිසා. ඉතින් සමහර ඒවා සාර්ථක හේතු වෙන්න ඇති. දැන් ඉන්දියාවෙන් ඇවිල්ලා පළාත් සභා ක්‍රමය දෙන්න කියනකොට ඉතින් ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ. ඉතින් ඒක අවංකව කරන්න ඇති. හැබැයි 17 වතාවක් කෙරුවා. කාට හරි තර්ක කරන්න පුළුවන්ද? මේ මාර වැඩන්නේ ඔයා මේ රිවර්ස් කරනවානේ. දැන් 6 වෙනි ව්‍යවස්ථාව 7 වෙනි එක දැම්මා. 8 වෙනි එක දැම්මා. එහෙම ව්‍යවස්ථාවට එක එක කෑලි එකතු වෙනවා අඩු වෙනවා. ඒ වගේ ලංකාවේ ඕනෑම පනතක රෙගුලාසි වෙනස් වෙනවා. අපි රෙගුලේෂන්ස් කියලා කියන්නේ රෙගුලාසි ගහන්න තියෙන ඇමතිතුමාට පනතෙන් බලය දෙන්නේ බොහෝ විට. ඇමතිතුමා රෙගුලාසිය හදලා ගිහිල්ලා පාර්ලිමේන්තුවටත් දැනුම් දීලා පාර්ලිමේන්තුවේ අනුමැතියක් ඕනේ නැහැ රෙගුලාසි ගහන්න. දැනුම් දීමක් කරලා රෙගුලාසියක් ගහනවා. ඒ රෙගුලාසිය ඕවර්රයිඩ් කරනවා නැත්නම් ඒක තව රෙගුලාසියකින් ආයි වෙනස් කරනවා. එහෙම අපේ හැම පනතකම මේ මම ඕනනම් කියන්නේ හැම පනතකම රෙගුලාසි එක පිට එකම ගහලා තියෙනවා. මුදල් පනතේ ගහපු රෙගුලාසි ගැහුවොත් මේ හෝල් එක පුරවන්න පුළුවන් රෙගුලාසි වලින්. මොකද ඒක වෙනස් කරනවා. ඉතින් ඒ වගේ ඔය ගැසට් කියන්නේ එහෙම රෙගුලාසි ප්‍රකාශයටපත් කරන එක තමයි ගැසට් කියලා කියන්නේ. මේ සමහරු මේ ගැසට් එක රිවර්ස් කරුවා කියලා මේ මහා මම දැක්ක විපක්ෂය දැන් ඒගොල්ලන් මේක දේශපාලනේ තේරෙන්නේ නැති හින්දා ගැසට් එකක් රිවර්ස් කරනවා නෙමෙයි රෙගුලාසියක් වෙනස් වෙනවා. ඒතකොට ඒක අලුත් ගැසට් එකකින් ගහනවා. ඉතින් මේක ගැන තේරෙන්නේ නැතුව දේශපාලනය කරන එක මම දන්නේ මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමාලා කියන්නේ ඒක හොඳයි කියලා. හොඳයි කියන්නේ දැන් රෙගුලාසිය දැන් උදාහරණයකට අපි ජනමාධ්‍ය සම්බන්ධව. දැන් මම ඉන්න කාලේ අපි රෙගුලාසියක් ගැහුවා. ඒ රෙගුලාසිය ජනමාධ්‍ය පෞද්ගලික ආයතන රාශියක් ඇවිල්ලා සාකච්ඡා කරුවා. මේක අපිට ප්‍රශ්නයක්. මෙහෙමයි කියලා. ඊට පස්සේ අපිටත් දැනුණා මේක ඇතුලේ ඒ වගේ මේගොල්ලෝ නීති පැත්තටත් ගියා. ඉතින් අපිටත් දැනුණා මේකේ යම්කිසි ගැටලුවක් තියෙනවා කියලා. අපි අලුත් රෙගුලාසියක් දැම්මා. දැන් කාට හරි කියන්න පුළුවන් මෙන්න මෙයා රෙගුලාසි රිවර්ස් කරනවා කියලා. එහෙම එකක් නෙවෙයි. නෑ මෙතන තිබුණේ යම් තැනක නීතිමය සම්පූර්ණ හරය වෙනස් කිරීමනේ මෙතන තිබ්බ ගැටලුව. සරලව ගත්තොත් භාණ්ඩ වලට පනවලා තිබුණු බාලන මිල පනවනවා ඉවත් කරනවා. සංශෝධනයක් නෙවෙයිනේ. දැන් ඔබතුමාලා ඔය කියන කාරණා ඇතුලේ සංශෝධනය කියන කාරණාව අපිට සාධනීය විදිහට සලකන්න පුළුවන්. තියෙනකම ඉවත් කරක ප්‍රශ්නයක් නේ. නෑ ඒකත් උනේ මොකක්ද දැන් එතනම ඒක නම් තව ලේසි කතාවක්. ඒ කියන්නේ ඔය දැන් ඔය මැක්සිමම් රිටේල් ප්‍රයිස් කියලා MRP කියලා එකක් ගැහුවා. අපිට පුළුවන් පාරිභෝගික සේවා පනත ඒත් පනතක්. ඒ පනත යටතේ පනත ක්‍රියාත්මක කරන විශේෂභාර ඇමතිවරයාට ඉඩක් තියෙනවා. ඒ පනතෙන් ව්‍යුත්පන්න කරගන්න රෙගුලාසි ගහන්න. ඒ අනුව හෙට ඉඟුරු වලට ඕනනම් හරි මොකක් හරි මේ පනත යටතේ ආවරණය වෙන එකකට යම්කිසි MRP එකක් මැක්සිමම් රිටේල් ප්‍රයිස් එකක් ගහන්න පුළුවන්. ඒක ගැහුවා. හැබැයි මේ විවෘත වෙළඳපොළ අද ඇවිල්ලා තියෙනවා. ඒ මැක්සිමම් රිටේල් ප්‍රයිස් එක සාර්ථක වෙනවා ආණ්ඩුවටත් යම් කොටහක් තියෙනකොට ඒ බිස්නස් එකේ. අපිට වී අලුයි මණ්ඩලයේ තියෙනවා, අපිත් වී අරන් තියෙනවා, අපිත් වී කොටනවා, අපිටත් හාල් නිෂ්පාදනාගාරයක් තියෙනවා, අපිට සතොස තියෙනවා, බෙදා හැරීමේ ජාලයක් තියෙනවා. අන්න දැන් අපිට පුළුවන් අර MRP එකක් ගහලා පෞද්ගලික අංශය එකෙන් අයින් වුණත්
අවශ්‍ය සේවය දෙන්න. හැබැයි මේ 77 ඉඳලා පටන් ගත්ත මේ විවෘත ආර්ථික ක්‍රමය ඇතුලේ දැන් සමහර බිස්නස් ආණ්ඩුව සම්පූර්ණ එළියට ගිහිල්ලා තියෙන්නේ. ආණ්ඩුවේ මේ කොටහ ඉතාම අඩුයි. දැන් උදාහරණයකට සීනි ගත්තොත්. අපේ ලංකාවේ තියෙන ආණ්ඩුවේ සීනි කියන ඒවා ඇත්තටම එතනෝල් හදන්න තමයි මේ කම්පැනි දාලා තියෙන්නේ ගොඩක්. දැන් සීනි හදන්නේ නැහැ, දුඹුරු සීනි ටිකක් තමයි හදන්නේ. 128ක් විතර වගේ පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒකෙන් සමාජයේ සම්තුෂ්ටි කරන්න බෑ. කිරිපිටිත් එහෙමයි. කිරිපිටි ගත්තත්. එතකොට දැන් මේක ගොඩාක් අඩු වෙලා තියෙනකොට සහල් සම්බන්ධ ප්‍රශ්නයට අපි MRP එකක් ගැහුවාම උපරිම සිල්ලර මිලක් ගහපුවාම ඒකේ අර සම්පූර්ණ ව්‍යාපාරයේ අයිති ඉන්න කණ්ඩායමට පුළුවන් තීරණයක් ගන්න. ඇත්තටම මෙතන තව එකක් පිළිගන්න ඕන මේ සහල් සම්බන්ධව අපේ රටේ සිටීම වෙනස් කෙරුවේ මේ පෞද්ගලික අංශය ඇවිල්ලා. පෞද්ගලික අංශය විශාල ඉන්වෙස්ට්මන්ට් එකක් මේකට කෙරුවා. හොඳට සුද්ධ කරපු හාලක් අපිට හම්බුණා. අර අපි පොඩි කාලේ අම්මලා මුළු හවස් වරුවම හාල් වල වී අයින් කරන්න මහන්සි වෙන එක දැන් නැහැ. දැන් හාල් කියන්නේ ඊටාම අර අපි කියන්නේ පොෂ් ඊටාමත්ම සුපුෂ්පිත බොහොම පැහැදිලි වේගයෙන් හදන්න පුළුවන් එකක්. කෙලින්ම බෑග් එකකින් අරගෙන රයිස් කුකර් එකකට දාන්න පුළුවන් හොදලා. කිසි ප්‍රශ්නයක් නැතුව. ඒ තත්ත්වෙට මේක ගෙනාවා. ඒතකොට එයා ඒකට ලොකු ආයෝජනයකුත් කරලා තියෙනවා. ඉතින් පෞද්ගලික අංශය දැන් මේ බිස්නස් එකේ උඩටම ආවා. එහෙම වෙලාවක අපි MRP එකක් ගහුවාම ඒක අක්‍රීයයි. ඒක තමයි උනේ. එතකොට ඒක අර ඒ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් දාලා අරෝමයක් කරලා කරන්න බැලුවා ආණ්ඩුව. ඒක කරන්න බැරි වුණා. ඒ ගමන ආණ්ඩුව ඒ තීරණ දෙකම ගත්තේ පාරිභෝගිකයා ගැන හිතලා. පළවෙනි තීරණය ගත්තෙත් මිල කළමනාකරණය කරන්න පුළුවන් කියලා. දෙවෙනි තීරණය ගත්තේ ඒක කරන්න ගිහිල්ලා පෞද්ගලික අංශයේ බිස්නස් එකෙන් අයින් වෙලා පොඩි වෙට්ටුවක් දැම්මා. එතකොට ආණ්ඩුව තීරණය කරා නෑ ඒකෙනුත් ආපහු පාරිභෝගිකයා පීඩාවටපත් වෙනවා. ඒ නිසා ඒක අයින් කරලා දැම්මා. මම කියන්නේ දසුන් දැන් රාජ්‍ය පාලනයේ මෙහෙම තීරණ ගන්න වෙනවා. හැබැයි මේක මේ රාජ්‍ය පාලනයේ ලොකු කඩාවැටීමක් නෙමෙයි. අපි එතනින් මෙහාට එමු. ඔබතුමා කෝප් කමිටුවේ ගරු සභාපතිතුමා දැන් කෝප් කමිටුවේ පහුගිය කාල සීමාව තුළ හෙළිදරව් කරපුවා සාකච්ඡා කරපු කාරණා සම්බන්ධයෙන් දැන් ඔබතුමාලා මොනවද ඉස්සරහට කරන්නේ? යම් තැනක වංචාවන් සිද්ධ වෙලා තියෙනවානේ. අර යවුන සමාජ සම්බන්ධයෙන් පහුගිය ආණ්ඩුවේ කරපු ක්‍රියාකාරීත්වයේ මම දැක්ක මිලියන ගාණක් ඔබතුමාම කියලා තිබ්බා පාඩුයි කියලා. ඒවා විගණනයන් තුළ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේ තැන්වලට මොකද්ද ඔබතුමාලා ලබා දෙන්න සූදානම් විසඳුම? වංචා කරපු අයට උත්තර බඳින්න කියලා නිහඬ වෙලා ඉන්නවද? එහෙම ඍජුවම වංචා කරලා තියෙනවා නම් මහජන මුදල් අවභාවිතා කරලා තියෙන අය ඔප්පු වෙලා තියෙනවා නම් එයාට නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානම්ද? එහෙම අරන් තියනවද? නැත්නම් ඇත්තටම කෝප් කමිටුවේ සහභාගී වෙලා කතා කරලා පක්ෂ විපක්ෂ ભેදකින් තොරව පොතකට විතරක් සීමා කරලා ඔබතුමාලා නිහඬ වෙලා ඉන්නවද පොත වහලා? මොකද්ද කරන්න සූදානම් වෙන්නේ කියලා ගරු ඇමතුමා මට උත්තරයක් වන්න මේ විතරයි. අපි අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ ගරු සභාපතිතුමන් මහාචාර්ය චරිත හේරත්නතුමා දෙක තීරණේ අවසන් විනාඩි කිහිපේ. කෝප් කමිටුවේ දැන් ඔබතුමාලා ඉන්න කලින් ලියුගුණසේකර මහත්තයා කාලේ හඳුන්නෙත් මහත්තයා කාලේ ඔබතුමාගේ කාලෙත් වංචා දූෂණ රාජ්‍ය මුදල් අවිභාවිතාවන් පිළිබඳව හෙළිදරව් කිරීම කරනවා. ප්‍රමුඛතම කාර්ය විදිහට අපි දැක්කා නෛතික ක්‍රියාමාර්ගවල උපරිම තත්වයකට යනවා මහ බැංකු මංකොල්ලේ සම්බන්ධ බැඳුම් කර සම්බන්ධය සිද්ධි. එතනින් මෙපිට වාර්තා වෙන මේ වංචා දූෂණ සම්බන්ධයෙන් මොකද්ද ගන්න පුළුවන් නෛතික ක්‍රියාමාර්ග උපරිමව ගන්න පුළුවන් ඔබතුමාලට මැදිහත් වෙන්න පුළුවන් සීමාව මොකද්ද? දැන් මෙහෙමයි දසුන් දැන් මේක අපිට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ සහ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේත් අපිට තියෙනවා කෝප් කමිටුවට යම් ඉඩක්. හැබැයි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මීට වඩා ටිකක් වෙනස් වෙනවා නම් හොඳයි කියලා අපි පාර්ලිමේන්තු සභාවෙත් මේක ගැන සාකච්ඡා කරලා තියෙනවා. අපි දැනට කරන්නේ ඔබ කිව්වා වගේම යම්කිසි රාජ්‍ය ආයතනයක් නම් ඒ රාජ්‍ය ව්‍යාපාරය හිමි අමාත්‍යංශ ලේකම්වරයා තමයි පාර්ලිමේන්තුවේ ගණන් දීමේ නිලධාරියා. ඔහුව තමයි අපි ඉස්සල්ලාම අල්ලගන්නේ. ඔහු තමයි වග කියන්න ඕන. ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා. එතකොට ඔහු යටතේ තමයි ආයතන තියෙන්නේ. ඕනෑම ලේකම්වරයෙක් පත් කරනකොට දසුන් දැන් මම ලේකම් වෙනකොට මට ජනාධිපතිතුමා පත් වීමේ ලියුමයි කැසට් එකයි දෙනවා ඔබ ලේකම්වරයෙක් කියලා. ඒ දවසේම මහා භාණ්ඩාගාර ලේකම්වරයා තව ලියුමක් එවනවා ඔබතුමා මේ ආයතන මෙන්න මේ ආයතන 14 ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා කියලා. ඒ කියන්නේ ඒක වෙන වැඩක්. ඒක ඔබ ඉඳන් පාර්ලිමේන්තුවට වග කියන්න ඕන කියලා. ඒ අනුව
ඕනෑම ආයතනයක් හිමි ලේකම්වරයාට බලය තියෙන්නේ. අපි ලේකම්වරයා ගෙනල්ලා අදාළ සභාපතිවරුත් ඔක්කොම ගෙනල්ලා සාකච්ඡා කරනවා. කරලා අපි හිතමු යම්කිසි විදිහකට මෙතන වැරදි ක්‍රියාමාර්ගයක් වෙනවා නම් අපිට පුළුවන් පළවෙනි එක තමයි කෝප් කමිටුවට ස්ථාවර නියෝගයටදී අදාළ ගණන් දීමේ නිලධාරියට කියනවා මේ රටේ ජනතාවට තමයි අයිති මහජන මුදල්. මේ මහා භාණ්ඩාගාරයේ සතු මුදල්, ඒකාබද්ධ ආර මුදල්, ඔබේ ආයතනයේ මුදල්. ඒ නිසා මහජන මුදල් වලට වග කියන ජනතාවගේ නියෝජිතයන්ගේ කමිටුව විදිහට අපි වහාම ඔබට කියනවා අර දොස්තරලාට කියන්නේ දැන් වහාම කරන්න ඕන නේ ඊට පස්සේ අනිත් තීරණ ගන්න පුළුවන්. වහාම ඔබට කියනවා මේ නිලධාරියා එක්ක මේ සභාපති අස් කරන්න. එහෙම නැත්නම් මේ සභාපතිගේ වැඩ සම්බන්ධව විශේෂ විමර්ශනයක් කරලා අපිට වාර්තා කරන්න. එහෙම නැත්නම් මේ සිද්ධිය සම්බන්ධව විශේෂ විමර්ශනයක් කරලා වාර්තා කරන්න කියන එක පළවෙනි එක. ඊළඟට එහෙම ඊටත් එහා ගිය බරපතල එකක් නම් අපි කියනවා මේ ආයතන විසිරුවා හරින්න, මේකේ අලුතෙන් ඡන්දෙ තියන්න, නැත්නම් අලුතෙන් සභාපතිවරයෙක් පත් කරන්න. ඊටත් එහාට යන්න ඕන එකක් නම් අපි කියනවා මේ පුද්ගලයා සැක් කරන්න, අස් කරන්න කියලා. ඊටත් එහාට යන්න ඕන නම් මොහුට විරුද්ධව නීතිපතිවරයා සමග මේ අපේ වාර්තාවත් අරන් ගිහලා නීතිපතිවරයා එක්ක සාකච්ඡා කරලා නඩු පවරන්න කියලා අපි අර ගණන් දීම නිලධාරියාට කියනවා. එක. දෙක අපි ඊට පස්සේ පාර්ලිමේන්තුවට වාර්තාවක් යවනවා. ඒක ඔක්කොම එකතු කරලාත් යවනවා. විශේෂ වාර්තාවක් යවනවා. දැන් මම සිට් එක සම්බන්ධව අපි ස්පෙෂල් රිපෝට් එකක් ඇරියා. එතකොට මහ බැංකුව ගැන ඒ කාලේ ස්පෙෂල් එකක් දියා. එහෙම විශේෂ වාර්තාවක් අපි සභාවට යවලා අර 225 දෙනාට කියනවා ඔබ වෙනුවෙන් නියෝජිතව විදිහට අපි මේ 20 දෙනා මේක කරන්නේ. මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නයට ඔබ මැදිහත් විය යුතුයි. මෙන්න අපේ වාර්තාව මේක. එතකොට පාර්ලිමේන්තුවේ පක්ෂ 나යකයෝ තීරණය කරනවා මේක ගැන වහාම විවාදයක් ගන්නවා. විවාදයක් අරගෙන විවාදයේදී තීරණ කීපයක් ගන්න පුළුවන් ආණ්ඩුවේ ඉන්න. දැන් අපි කෝප් එක අපි ස්ට්‍රීට් එක සම්බන්ධව විවාදයක් ගත්තා. විවාදයේදී අපි යෝජනා කෙරුවා විශේෂ භාර ඇමතිවරයාට අර කැබිනට් පේපර් එක රිපීල් කරන්න කියලා ආපහු ගන්න කියලා. දැන් ඒ ඇමතිවරයා ඒ වැඩේ කරගෙන යනවා. ඒක තමයි ඊළඟ එක. දෙක. තුන්වෙනි එක අපි මේ රටේ අවසාන විග්‍රහයේදී මේ රටේ අයිතිය තියෙන ජනතාවට. අපි එළියේ මේක කතා කරන්නේ. මේ වහලා නෙමෙයි. එතකොට මේ රටේ හැම කෙනාටම මේකට ඉන්ට්‍රස්ට් තියෙන තමුන්නාන්සලා වගේ ආයතන වලට, මාධ්‍ය ආයතන වලට ජනතාවට මේක පේනවා. එතකොට ඒ ආණ්ඩුවයි පුද්ගලයයි දෙන්නම නිවැරදි වෙන්න වෙනවා. මොකද ජනතාවනේ අවසානට ආණ්ඩු තෝරන්නේ. දැන් ඇත්තටම මහ බැංකු සිද්ධිය ජනතාව නිරාවරණය වෙච්ච කොච්චරද කියනවා නම් ඒ පක්ෂේ එකට බැස්සා. ඒ ආණ්ඩුව වැටුණා. අදටත් ඒගොල්ලන්ට කෙලින් කතා කරන්න බැරි තැනට සමාජය ආවා. එහෙම වෙන්නේ ඒ සාකච්ඡාව ශක්තිමත් වෙච්ච නිසා. එතකොට ක්‍රම තුනකින් එක ඍජුවම පරිපාලන නිලධාරියට ගණන් දීම නිලධාරියට නියෝග කරනවා. දෙක පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු තමයි ජනතාවගේ නියෝජිතයෝ 225. ඒ අයට කියනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේකට අපි මැදිහත් වෙන්න ඕන ක්‍රමේ තීරණය කරන්න කියලා. තුන ඒ දෙක මැදින් රටේ ජනතාවට කියනවා ඔබේ රටේ මෙන්න ඔබේ ආයතනයක මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි මේ තුනට එහා ගිය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නම් දැන් මටම පුළුවන් නම් කෝප් සභාපති විදියට ඇටර්නි ජෙනරල් නීතිපති එක්ක ගිහිල්ලා කතා කරලා නඩුවක් පවරන්න ඒක හොඳ තත්ත්වයක්. හැබැයි එහෙම එකක් අපේ නීතියේ නෑ. ඒක තමයි මට ඊළඟට එන්න ඕනේ. සමහර වෙලාවට දැන් ඔබතුමාලා කෝප් කමිටුවේ සමාජික 20 දෙනා එකතු වෙලා ඔබතුමාගේ සභාපතිත්වයෙන් යුක්තව ඔය කරන විමර්ශනය ඇතුලේ ඔබතුමාලා මේව අනාවරණය කරනවානේ. දැන් අනාවරණය කරලා ඉවරලා ඔබතුමාලා ගණන් දීමේ නිලධාරියා තමයි බෙල්ලෙන් අල්ලගන්නේ. දැන් ඔබතුමාලා 2021 අප්‍රේල් 7 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවනවා. උනවා ලේකම්වරයාට කියනවා මාස 3ක් ඇතුළත රිපෝට් එකක් දෙන්න කියලා. මම ඊළඟ ප්‍රශ්නෙට යන්න කරේ ඔබතුමාට රිපෝට් එහෙම හම්බෙනවා? හරි. එතනින් පස්සේ දැන් රිපෝට් එක ආවට පස්සේ ඔබතුමාට එනවනේ රිපෝට් එකත් ලේකම්වරයාගේ මේක මොකද්ද වෙලා තියෙන්නේ. එතකොට ඔබතුමාට අඩුම ගානේ පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා හරි කෝප් කමිටුවට මේ වෙලාවේ තියෙන බලතල වලින් එහාට ගිහිලා ඍජුව නීතිපතිවරයා හමුවට නෛතික කෘත්‍යයන් සඳහා ඉදිරිපත් කරන්න ඕන කාරණා ඍජුව ඉදිරිපත් කරන්න වපසරියක් හදාගන්න බෑද? පුළුවන්. දැන් මෙහෙම ඒක පනතක් ඕනේ නැහැ. ඒතට ඒක පොඩි දෙයක් තියෙන එකක් තමයි අපිට ස්ථාවර නියෝග වෙනස් කරුවාම 120 ඒකෙන් අපිට පුළුවන් යම්කිසි විසඳුමක් හදන්න. ඒ වගේම මේකේ තව පැත්තක් තියෙනවා. ඇත්තටම මේ අර ප්‍රිවිලේජ් ඇක්ට් කියලා එකක් තියෙනවා. වරප්‍රසාද පනත කියලා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු කොමිටිවල තියෙන වරප්‍රසාද ඒකේ තියෙනවා. ඒ පාර්ලිමේන්තු දැන් ඔය ස්ටේට් ආයතනයෙන් මේකට එන්න බෑ කිව්වට
එහෙම එන්න බෑ කියන්න බෑ. මේ ජනතාවගේ අධිකරණය තමයි පාර්ලිමේන්තුව ඇත්තටම. හැබැයි උන් එන්න බෑ කියනවා. නෑ අපි ඊට පස්සේ අවශ්‍ය නම් අපිට ඒක ගෙන්නන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ප්‍රිවිලේජ් ඇක්ට් එක ඇතුලේ ඒක වැහිලා තියෙන. ඒගොල්ලෝ අපිට නීති සමාගමක් කරහා ලියුමක් කළා අපි ඒක ප්‍රතික්ෂේප කරලා දැම්මා. නමුත් අපිට නැවත ඒගොල්ලෝ ගෙන්නන්න උවමනාවක් තිබුණේ නැහැ. මොකද අපි තීරණයක් ගත්තා. මොකද ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒක ආවනම් ඒගොල්ලන්ට ඒගොල්ලේ අදහස කියන්න තිබුණා. හැබැයි ඒක ආවේ නැහැ. ඒගොල්ලෝ ආවේ නැතුව තීරණය කරපුවාම ඉතින් අපිට වෙන ඔප්ෂන් එකක් නැහැ. අපි තීරණයක් ගත්තා. දැන් නඩුවක ඔබයි අපි දෙන්න නඩුවක් කියනකොට මම යන්න බෑ කිව්වොත් එහෙම උසාවියට. ඉතින් ඔබට පක්ෂව තීරණෙත් යනවනේ අනිත් පැත්තට. ඉතින් ඒ වගේ හේකුත් මෙතන තියෙනවාද? ඒක ඒගොල්ලෝ එන්න ඕන. එන්නේ නැහැ. හැබැයි අපිට ප්‍රිවිලේජ් ඇක්ට් එක යටතේ ඒ කමිටියකට පුද්ගලයෙකුට නෙමෙයි අපේ කමිටියට තියෙන ප්‍රිවිලේජ් එකක් තියෙනවා. පාර්ලිමේන්තුව කියලා කියන්නේ ජනතාවගේ නියෝජිතයන්ගේ ආයතනේ. ඒකේ මේ කමිටුව ව්‍යවස්ථාවෙම තියෙන එකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම ඒක ඇතුලේ ප්‍රිවිලේජ් එකක් තියෙනවා. ඉතින් ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ කියනවා වගේ මේ අස්ථාවර නියෝග තවත් ශක්තිමත් කරොත් ඇත්තටම ඉහළ නායකයෝ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රධාන අය පරණ අය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාලා වගේ යම්කිසි මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන පක්ෂ විපක්ෂ දෙපැත්තෙන්ම දන්න සමහර අය මේක සම්බන්ධව මට පෞද්ගලිකවත් කියලා තියෙනවා. මම හිතන්නේ මේක අපි කවුරුත් එකතු වෙලා කරන්න ඕන වැඩක්. ඒක හරි. නමුත් දැනටත් හැබැයි මම කියන්නේ දසුන් එහෙම නොවුණා කියලා බලපෑමේ අඩුවක් නැහැ. දැන් මේ කමිටු වල බලපෑම ඔබතුමාලා කරනවා. ඒක ගැටලුවක් නැහැ. හැබැයි බලපෑමේ අවසාන ප්‍රතිඵලය වෙන්න ඕන වැරද්ද නිවැරදි වීමනේ. වැරදි කරපු කෙනාට දඬුවම ලැබෙනවා. මේ මෙතන තියෙන කාරණාව දැන් දඬුවම ලැබෙන්නේ නැහැ. දඬුවම ලැබීම පිළිබඳව තියෙන විශ්වාසය තහවුරු වෙලා නැහැ පළවෙනි කාරණේ. දෙක යම් තැනක දඬුවමක් ලැබෙනවා නම් ඒ සඳහා වන කාලපරාසය ඉතාමත්ම දීර්ඝයි. පැහැදිලි විතරක් නෙමෙයි. දැන් ඇත්තටම සමහර තැන්වලදී ආණ්ඩුව මාරු වෙනකොට අදාළ නිලධාරිය හිමීට මාරු වෙලා යනවා. එතකොට විශාල ව්‍යසනයක් වෙලා ඉවරයි. ඒ වාගේ දැන් මම දැක්කා අපි එක තැනක බැලුවා එක පුද්ගලයෙක් මම හිතන්නේ ඔය තරුණ සභාවේද කොහෙද එක පුද්ගලයෙක් සභාවේ නෙමෙයි වෙන මොකක් හරි ආයතනයක දැන් මේ ළඟමේ ඒ කියන්නේ දැන් ඒ කාලේ එක්තරා මේ දැන් නෙමෙයි පරණ කෙනෙක් කම්පියුටර් වාගයක් ගන්න මම හිතේ මිලියන 70ක්ද කොහෙද මිලියන 35ක් අනුමත කරලා ඔහු තවත් 35ක් එකතු කරලා මිලියන 70ක් එකට වියදම් කළා. දැන් හිතන්නකෝ දැන් මේ ක්‍රමානුකූලව අනුමත වෙන්නේ මිලියන 35යි. මිලියන 35යි. ඒ මිලියන දසලක්ෂ 35යි. තවත් දසලක්ෂ 35ක් එකට එකතු කරලා තමන්ගේ හිතේ මනාපෙට ඒ දසලක්ෂ 35ම අපතේ ගිහිල්ලා තියෙනවා. දැන් මේ පුද්ගලයා මේ රටේ ජනතාවගේ පැත්තෙන් ගත්තාම විශාල වැරද්දක් කරපු කෙනෙක්නේ. දැන් මොහු දැන් ඒ ආයතනේ නෑ අතරම. දැන් මොහු මේකෙන් බහැලා ගිහිල්ලා. දැන් මේ ප්‍රශ්නේ ඔබ ඔය කියන ප්‍රශ්නේ උතන තියෙනවා. ඉතින් ඒකට යම් කිසි විසඳුමක් දෙන්න ඕන. ඔව් දැන් සමහරවල්ලාට මිලියන 35 ගෙන ගිහිල්ලා ඔහුට කරගන්න අවශ්‍යතාවයෙන් පූර්ණ කරගන්න අවශ්‍ය කරන වපසරිය හදාගෙන මිලියන 35 ගෙන ඔහු බහැලා යනවා. ඊට පස්සේ ගියාට පස්සේ සමාජයේ නිවැරදිකාරයෙක්. නෑ ඒ විතර නෙමෙයි. දැන් සමහර දැන් අපි එක ප්‍රශ්නයක් බැලුවා අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මගෙත් විශ්වවිද්‍යාලයේ එක අර උසස් අයක තියෙන පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුට් එක ඉන්ස්ටිටියුට් එකක ෆික්ස් ඩිපොසිට් ටික. ඒ අදාළ පුද්ගලයා දැන් අවුරුද්දක සැරයක් ඒක අලුත් කරන්න එපා. ෆික්ස් ඩිපොසිට් අලුත් කරනවානේ මේ මිලියන ගාණක්. ඒ අලුත් කරන්න කියන දවසේ අනිත් පැත්තේ අස්සන ගහගෙන ඒක මාරු කරගෙන අරයි යනවා. ඉතින් ඔහු අද රටෙනුත් පැනලා ගිහිල්ලා. නමුත් විශාල මුදලක්. ඉතින් අර විශ්වවිද්‍යාල පරිපාලනයේ ඉන්න අය ඒකදී අහිංසකයි සමහර මේ හිඩස් වහන්න බැරිද චරිතයරත් මත මේ හිඩස් ජනතාව තුළ තියෙන විශ්වාසය තහවුරු කරගන්න මේ හිඩස් වහන්න ඉක්මන් ක්‍රියාවලියකට යන ක්‍රමවේදයක් නෑ. අපි ඒක ගැන දැනට සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම ඔය ස්ථාවර නියෝග සම්බන්ධව කමිටුවක් තියෙනවා පාර්ලිමේන්තුවේ. අපිට ඒකට ලියන්න පුළුවන්. අපි ඒ වගේම පක්ෂ නායකතුමාලා මේක ගැන කතානායකතුමා ඇතුළු ඒ පාර්ලිමේන්තුවේ තියෙන සිස්ටම් එක ආකෘතියක්. ඒක ඇතුලේ ඒ අය තමයි ඒක ගැන හිතන්න ඕන. අපි බලනවා මේක සම්බන්ධව මේක මේ පුද්ගලයෙක්ගේ ප්‍රශ්නයක් හරි ආණ්ඩුවක ප්‍රශ්නයක් හරි නෙමෙයි. රාජ්‍ය සම්බන්ධ රාජ්‍යයේ වපසරිය ආරක්ෂා කර ගැනීම සම්බන්ධ ප්‍රශ්නයක්. ඇත්තටම අද වෙනකොට අපේ රටේ විශේෂයෙන්ම දසුන් මේ අවසාන මොහොතේ වුණත් මේක කියන්න ඕන අපේ රටේ තියෙන ආයතන රාජ්‍ය ආයතන වලින් විශාල මට ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔබතුමා ඒක ප්‍රවේශයක් ගන්න. දැන් ඔබතුමාම කියලා තියෙනවා 432ක් තියෙන රාජ්‍ය ආයතන වලින් 32ක් අන්ත දූෂිතයි කියලා. ඔබතුමා ඔතෙන් දෙන්න හදන්නේ අලාභයි කියලා. අලාභයි. දූෂිතයි ඒකේ අනිත් පැත්ත අලාභයි. දූෂිත නැත්තම් අලාභ වෙන්න දෙයක් නැහැනේ. මොකද්ද
ඒ රාජ්‍ය ආයතන වලට කෝප්කම් විරුද්ධව ඔබතුමාලා නිර්දේශ කරන්නේ? නෑ අපි නිර්දේශ කරන්නේ පළවෙනි එක තමයි අපි මේ හැම ආයතනයක්ම වහාම ගෙන්නනවා. ගෙනලා මේක කොහෙන්ද මේ ප්‍රශ්නේ එන්නේ කියලා බලනවා. දැන් සමහර ආයතනවල ඇත්තටම ඒ ආයතන කඩා වැටෙන ප්‍රමාණය දිහා බලපුවාම ඒක විශාල ප්‍රශ්නයක්. දැන් එක ආයතනයක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ඒ ආයතන දැන් ශ්‍රී ලංකන් එයාලයින් ගත්තොත් මේ වගේ ආයතනයක් ගත්තොත් මේක 2018 බිලියන 44ක් අලාභ වෙලා තියෙනවා. 2019 බිලියන 47ක් 2020 බිලියන 45ක්. දැන් මේ විදිහට ආයතන පද්ධතියක් තියෙනවා. දැන් ඇත්තටම මේවා රාජ්‍ය සතු ව්‍යාපාර. එතකොට මේ ව්‍යාපාරවල අලාභය අපිට සමහන් කරන්න වෙන්නේ ජනතාවගේ බදු මුදල් වලින්. හැබැයි උතර තියෙන ගැටලුකාරී තත්ත්වය චරිත හිරත් මහත්තයා එයාලයින් එකේ තියෙන ප්ලේන් එකක් දැකපු නැති මිනිස්සු පාඩුව බිලියන 35ක් වෙනකොට ඒ බිලියන 35 ගෙවන්න අහිංසක මිනිස්සු බදු ගෙවනවා. ජීවිතේට ගිහිල්ලා නැහැ. ඔව් ඒක දැකලා නැහැ. ඒක ප්‍රශ්නේ. ඒක තමයි තියෙන බරපතලම ප්‍රශ්නේ. ඒ නිසා මේ වාගේ තව ආයතන රාශියක් තියෙනවා. එතකොට දැන් අපි දැන් මේවා කියපු ගමන් කලබල වෙනවා. දේශපාලන වශයෙන් තමයි විපක්ෂය අල්ල ගන්නවා. දැන් අපි හැබැයි තීරණය කරන්න ඕන මේ සමහර බිස්නස් වල රජය තවදුරටත් ඉන්න ඕනද කියලා. රාජ්‍යයේ ඉන්න ඕනද? ඒ කියන්නේ බිස්නස් දැන් ලෝකේ රටවල් තියෙනවා. සමහර බිස්නස් වල රජය ඇත්තෙම නැහැ. ඒවා දැන් එයාලයින් බිස්නස් එක කියන්නකෝ. දැන් මේකේ ඉන්න පුළුවන් පෞද්ගලික අංශය. දැන් ඉන්දියාවේ එකත් ඊපෙරේදා පෞද්ගලික අංශයට දුන්නා. මම කියන්නේ මේ දැන් මේක කියපු ගමන් වැරදියට ගන්න එපා. අම්මෝ මේ ශ්‍රී ලංකන් න්‍යායක පෞද්ගලික එහෙම එකක් මගේ අදහසක් නෑ. ඒක ආණ්ඩුවේ තීරණයක්. මොකද්ද කරන්න ඕන කියලා ඕන ආණ්ඩුවකට තීරණයක් ගන්න පුළුවන්. මම කියන්නේ හැබැයි දැන් මේ සමහර බිස්නස් මේ ලංකාවේ දසුන් බිස්නස් පටන් ගත්තේ ව්‍යාපාර පටන් ගත්තේ පෞද්ගලික අංශයක් නැති කාලේ රාජ්‍යයේ. ඒ කාලේ තෙලුත් ලංකා රාජ්‍යයෙන් කරන්නේ හැම බිස්නස් එකක්ම රජයෙන් කරේ. හැබැයි දැන් ගුවන්විදුලි සංස්ථාත් රජයෙන් කරේ. හැබැයි දැන් ඒක පෞද්ගලික අංශයට ගිහිල්ලා තියෙනවා. ඒක පෞද්ගලික අංශයක් නැති කාලේ රාජ්‍යයේ බිස්නස් පටන් ගත්ත එකේ වැරද්දක් නැහැ. හැබැයි පෞද්ගලික අංශයක් ක්‍රමානුකූලව වර්ධනය වුණාට පස්සේ ඒ බිස්නස් එක වැඩියෙන් හොඳට කරන්න පුළුවන් එළියට නම් රජය ඉවත් වෙනවා. රජය ඉවත් වීමේ වැරද්දක් නැහැ. ඒකේ හෙට්ටු කරන්න අවශ්‍ය එකක් නෙමෙයි නම්. දැන් උදාහරණයකට ගෑස් හරි එහෙම නැත්නම් තොග වෙළඳාමේ හරි රජයට ඉඩක් අවශ්‍ය නම් ඒක හෙට්ටු කිරීම කියන්නේ කළමනාකරණය කරන්න හාල් හරි ඒවට අවශ්‍ය නම් ඒක ඉන්න එක නෙමෙයි මම කියන්නේ. අධ්‍යාපනය සෞඛ්‍ය ගමනාගමනය වගේ වුවත් නෙමෙයි මම කියන්නේ. ඒවා ජනතාවට සුබ සාධන වශයෙන් අවශ්‍යයි. ඒ වගේ වුවත් නැතුව හෙට්ටු කරන්න අවශ්‍ය සතොස වගේ වුවත් නැතුව තමන් ඒ බිස්නස් එක කරේ නැතත් සමාජේ වෙන අයට කරන්න පුළුවන් බිස්නස් තියෙනවා නම් ලාභ ලබන්නේ නැත්තම් ඉතින් ආණ්ඩුව ඒකෙන් ටිකක් ඈත් වීමේ වැරද්දක් මම හිතන්නේ තියෙනවයි කියලා. රටක් දියුණුවනකොට එහෙම තමයි හිතන්න ඕන. හැබැයි අපේ රටේ තියෙන කනගාටුදායක එකක් කියන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණයේ තියෙන මේ දැන් තාම අපි කඩදාසි සංස්ථාවක් තියාගෙන යනවා. කඩදාසි පිට රටින් ගේනවා. ඇත්තටම දැන් සමහර දේවල් තියෙනවා ඒවා එහෙම ක්‍රියාත්මක කරන්න බෑ දැන්. මේ තියෙන ජාත්‍යන්තර තරඟකාරීත්වය හමුවේ හොඳ කඩදාසියක් අපිට හදන්න බැයි නම් කඩදාසි අපි ගෙන්නනවා. ඒ කියන්නේ ඔබතුමාලා යෝජනා කරන්නේ ප්‍රමුඛව පාටු ලබන ආයතන පෞද්ගලික මේ මගේ පෞද්ගලික අදහසක් නෑ ඒක තමයි. දැන් දැනට ඔබතුමාලා හිතන්නේ කල්පනා කරන්නේ රජය සහ පෞද්ගලික ආයතන ඒකාබද්ධව යන යාන්ත්‍රණයක් ඇතුලේ ලාභ ලබන තැනකට පරිවර්තනය කර ගැනීමක් පිළිබඳවද? එහෙම නැත්නම් මේක ඇත්තටම තරගකාරී නැත්නම් අර ඔබතුමා කිව්වා වගේ අත්‍යවශ්‍යම සාධක නොවේනවා. යා ලංකාව ගත්තොත් එහෙම අත්‍යවශ්‍යම සාධක නෙවෙයිනේ. හෙට්ටු කරන්න අවශ්‍ය කාරණාවක් නෙවෙයිනේ. ඒ වගේ ඒවා අතහැරලා දාලා නිකන් ඉන්න එක හොඳයි කියනවා. දැන් අතහැරනවා නෙමෙයි. දැන් උදාහරණයකට ගන්න දැන් අපි 972 ඉඩම් ප්‍රතිසංස්කරණ කමිෂන් සමා පනත අනුව පෞද්ගලික ඉඩකඩම් ආණ්ඩුවට ගත්තා. මේ පනතේම ප්‍රශ්නයක් තියෙනවා. ඔක්කොම අරගෙන ප්‍රශ්න ගොඩක් වුණා. දැන් LRC එක හැදුවා ඒ අනුව. එතකොට LRC එක යටතේ තව ආයතන දෙකක් හැදුවා JEDB කියලා ජනතා වතු සංවර්ධන මණ්ඩලය කියලා එකකුත් ඒ වගේම රාජ්‍ය වැවිලි සංස්ථාව SPC කියලා එකකුත්. එතකොට මේ ආයතන දෙක පාඩු ලැබුවා. දැන් මේ මගේ පාඩු ලයිස්තු කුඩේ මේ ආයතන දෙකක් තියෙනවා. එතකොට JEDB එකේ තිබිච්ච සමහර ඉඩම් ඒ අනුව තවත් ආයතන කීපයකට කැඩුවා. එකක් තමයි කුරුණෑගල වැවිලි සංස්ථාව, වහලාවත වැවිලි සංස්ථාව. ඒවා ලාභයි. යම් ප්‍රමාණයකට ලාභයි. හැබැයි දැන් අර අලාභ වෙන ආයතන පද්ධතිය ගොඩක් මේකේ තියෙනවා. එතකොට එතකොට මේක කොහොමද අපි ගෙනියන්නේ? මොකද අපි මේකට කරන්නේ? එතකොට ඒ වගේ සේවකයෝ ඉන්නවා. එතකොට මේ ඒ අය අපි රකින්න ඕන.
දැන් එතකොට ඒ වගේම සමහර ආණ්ඩු කාලේ ලාභ ලබලා සමහර ආණ්ඩු කාලේ පාඩු ලබන ආයතන තියෙනවා. ඔබේ ආයතනය ගත්තොත්. ඔබේ ආයතනේ මේ ආයතනේ මම මේක විතාම වැදගත් ආයතනයක්. මේක අපි ලාභ ලැබුවා විතරක් නෙමෙයි ලාභාංශ ආණ්ඩුවට ගෙවුවා. මිලියන 100ක් විතර. ඉතින් කියන්නේ මේ ඩිවිඩන්ඩ්ස් අයිතිකාරයට ගෙවුවා. නමුත් දැන් මගේ මේ ලැයිස්තුවේ මේ 32 මේකක් තියෙනවා. මේක අපරාධ. දැන් ආයෙත් ඔබලා මම හිතන්නේ ලාභ ලබන්න උත්සාහ කරනවා. ඒක හොඳයි. හැබැයි මම කියන්නේ මේ රටේ මේ වගේ ආයතන නෙමෙයි. නමුත් රජයට තනියෙන්ම කරන්න බැරි ආයතන පද්ධතියක් අපි බාරගෙන තියෙනවා. ඉතින් මම කෝප් කමිටුව විදිහට නෙමෙයි මම පෞද්ගලික මන්ත්‍රීවරයෙක් විදිහට සහ මේ රටේ ආර්ථිකය ගැන වෙනස් විදිහට හිතන කෙනෙක් විදිහට මම හිතන්නේ අර ඔබ ඉස්සෙල්ලා කිව්වා වගේ ඈත හොරවපතානේ බදු ගෙවන සියාතුමා මට දෙන්න හොඳ නෑ. එතුමා ඇහැටවත් දැක්කේ නැති ප්ලේන් එකක නඩත්තු වෙනුවෙන් ගෙවන බද්ද ගෙවන්න. ඒක වැරදි. හැබැයි අපි ඒක කරමින් ඉන්නවා. එතකොට මේක වෙනස් කරන්න ගියාම එතුමා උසි ගන්නලා ආණ්ඩුවට විරුද්ධව ආපහු ගන්නවා. ඒකයි තියෙන මේක කනගාටුදායි. ඒ නිසා මේක ගැන මම කියන්නේ අර මේ දේශපාලන ભેදෙන් එහාට ගිය මේ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කරන්නේ කෙසේද කියන එක සම්බන්ධව තීරණයක් ගන්න ඕන. දැන් එහෙම තීරණයක් 94 ගත්ත ටෙලිකොම් එක ගැන. ඒක හොඳ තීරණයක්. ඒ කාලේ ඔබ පොඩි ඇති ඒ කාලේ මේ ටෙලිෆෝන් එකක් කියන්නේ අවුරුදු 5ක විතර වේටින් ලිස්ට් එකක විශාල මුදලක ලොකු වැඩක්. ගමේ ඉන්න ආරච්චිට විතරයි ඒක ගන්න පුළුවන්. හැබැයි දැන් ඔබට ගෙදර යන ගමන් අරන් යන්න පුළුවන් ටෙලිෆෝන් එක. හැබැයි එහෙම බලන්නකො දැන් අර එහෙම රිෆෝම් කරගත්ත දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ටෙලිකොමියුනිකේෂන් ඩිපාර්ට්මන්ට් එක දැන් මෙහෙම හැදුවා. හැබැයි තාම අපිට අපේ රේල්වේ එක මම කියන්නේ මෙහෙම කරන්න නෙමෙයි. නමුත් රේල්වේ එක මීට වඩා ශක්තිමත් කරන්න පුළුවන්. තැපෑ දෙපාර්තමේන්තුව මීට වඩා ඇමරිකාවේ US පෝස්ට් කියන එක ලොකු කොම්පැනියක්. ඒක රාජ්‍ය කොම්පැනියක්. පෞද්ගලික නෙමෙයි. හොඳ කොම්පැනියක්. හැබැයි අපේ පෝස්ට් එක අපිට පෝස්ටල් ඩිපාර්ට්මන්ට් එකේ හොඳ කණ්ඩායමක් ඉන්නවා. හැම එක්කෙනාම ගෙවල් වල ඇඩ්‍රස් එක දන්නවා. අපේ හැම තැනම ඉඩ කඩන් තියෙනවා. ඔබ දන්නා පෝස්ට් ඔෆිස් පිහිටලා තියෙන ඉතාම මර්මස්ථානවල හොඳම තැන්වල. ඒවා ඒ අයිතිත් රජයට. හැබැයි අපිට පෝස්ටල් ඩිපාර්ට්මන්ට් එක මීට වඩා ශක්තිමත් ලාභ ලබන තැනකට ගන්න අදහසක් අවශ්‍යයි. ඒ නිසා මම හිතන්නේ මේ රිෆෝම් කියන එක කියපු ගමන් කලබල වෙන්නේ නැතුව අපි මේවා ගැන ටිකක් හිතන්න ඕන කියලා. මම මේ කිව්වේ කෝප් කමිටු සභාපති දෙන්නේ පෞද්ගලිකව මගේ මතය හරි. නෑ යම් තැනක ඔබතුමා කියන කාර්යය සාධාරණයි. සමහර වෙලාවට අර ඔබතුමාම කිව්වේ හොරවපතාන් ඉන්න සියාතු 100ට කවදාවත් ඇහැටවත් දැකලා නැති ගොඩ වෙන්නත් සමහර වෙලාවට වරමක් නැති යාලංකගේ ප්ලේන් එකක නඩත්තු වියදම ගෙවන්න වෙලා තියෙනවා බදු විදිහට ගෙදර ඉඳන්. මොනවා කරලාද? එහෙම තැනක අපේ රටේ පුරවැසියා තියන්න ඕනද? සීමිත පිරිසකගේ සුඛ විහරණය වෙනුවෙන් වන ආයතන අහිංසක මිනිසුන්ගේ බදු මුදලෙන් නඩත්තු කරන්න ඕනද? උතන ප්‍රශ්නයක් තියෙනවා. ඒකදී අනෙක් පැත්තෙන් තියෙන කාරණාව තමයි උත්තර හොයාගෙන ගියපුවාම ඒ සියාතු සියම පාරට බහින වෙලාවක් තියෙනවා. නොබැනුවත්කම නිසා හෝ උසගැන්වීම තුළ නෑ අපි බදු ගෙවන්න ඕවා රජයේම තියාගන්න කියලා. එතනත් අවාසනාවන්ත තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මේ ක්‍රමයේ කොතනින් හරි වෙනස් විය යුතුයි. වෙනස් වුණොත් අපිට සුබවාදී රටක ඊට දවසේදී උරුමකම් කියන්න පුළුවන් වෙයි. අපි කෝප් කමිටුවේ ගරු සභාපතිතුමන් විදිහට සහ අනෙක් පැත්තේ ආණ්ඩුවේ ඔබතුමාලා ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරපු පුද්ගලයන් විදිහට විශේෂයෙන්ම ගෝඨාභය රට හදන සෞභාග්‍ය දැක්ම තුළ ඔබතුමාලා මේ ප්‍රතිපත්ති ජනතාව ඉස්සරහ සාක්ෂාත් කරන්න පෙරටුව ගමන් කරපු කෙනෙක් විදිහට අද තීරණයට ඇවිල්ලා ඍජු ප්‍රශ්න කිරීමකට පැහැදිලි උත්තර ලබා දුන්නට බෙහෙම ස්තුතියි. ගරු කෝප් කමිටු සභාපතිතුමනි ඔබතුමාලට තමයි වැඩි වගකීමක් තියෙන පුරවැසියන්ගේ අයිතිය පුරවැසියන්ගේ හිමිකම් පුරවැසියන්ගේ සුබ සාධනයේ සහ අනෙක් පැත්තේ සෞභාග්‍ය ළඟා කරවීම වෙනුවෙන් කටයුතු කරන්න රාජ්‍ය මුදල් අවභාවිතාව කිරීම නවත්තලා සුබවාදී රටක ඉස්සරහදී උරුමකම් කියන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරන ඒ සඳහා ඔබතුමාලා කෝප් කමිටුව විදිහට හොඳ ප්‍රවේශයක් කරන් තියෙනවා. ඒකට අපි ආචාර කරන හිසනම ඒ තුල හෙට දවසේදී පාඩු ලබන ආයතන ලාභ ලබයි කියලා අපි විශ්වාස කරනවා. බෙහෙම ස්තුතියි සහභාගීත්වයට ආයබන් කවුරුමාට වැඩසටහන සමුදෙන්නේ කරන කාර්යභාරය ඉදිරියේදී කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සමුගන්න කලින් යම් තැනක ප්‍රශ්නයක් තියෙනවා නම් ගෝඨාභය රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තාම මොනවද කරලා තියෙන්නේ කියලා ඔබ ප්‍රශ්න කරන. ඒ වගේම මම ඔබට යෝජනා කරනවා මීට කලින් මම ඔබට යෝජනා කරලා තියෙනවා. තනි පුද්ගලයෙක්ගේ ව්‍යායාමයකින් රටත් වෙනස් කරන්න හරි අමාරුයි. හැබැයි පුරවැසියන් විදිහට අපිටත් වගකීමක් තියෙනවා. යම් තැනක යමක් වෙනස් කරන්න අපේ යුතුයකමත් ඉටු කරන්න. ඒ ගැනත් ඔබ හිතන්න. සමුගන්න යලිමුණ ගැහිම ලබන ගහනවා. අයිබෝන්.